හරි අපි සීන් එකට සෙට් වෙමු. මේ අපේ 22 වෙනි වීඩියෝ එක මං හිතන්නේ සෑහෙන ගේමක් නේද මං සෑහෙන ඔව් එකක් දෙකක් අපිට එකක් විතර කරගන්නත් බැරි වුණා. ඉතින් හැබැයි ටික ඇවිල්ලා හැබැයි දැන් 20 ගාණක් ඇදී ලොකු ගාණක් එක අතකින් බරු ලොකු ගාණක්. ඉතින් පොඩි ගාණකුත් වගේ තමයි පේන්නේ. නමුත් ලොකු වැඩක් තියෙනවා. මං හිතන්නේ සෑහෙන දිනෙක මේකෙන් වැඩේ ප්‍රයෝජනයක් ගන්න බව පේනවා. ඒක සතුටුයි. ඉතින් ඒක කොහොමත් මගේ හිතටත් සතුටුයි යම් මොන හරි උදව්වක් කරගන්න ලැබිච්ච එක ගැන ඇත්තම කතන්දරයක්. ඒ නිසා අපි මේක වැඩේ අද සාර්ථක කරගන්න බලමු. අද සාර්ථක කරනවා කියන අදහස් කරේ මේක අපි ඉන්නේ දෙවෙනි කොටසකනේ. දෙවෙනි කොටස මට ඉදා ප්‍රස්තාර ගන්න එක දිගට කරගන්න බැරි නම් ප්‍රශ්න හෙන්න තොගයක් ආවා. ඒ ප්‍රශ්න වලින් බේරෙන්න බැරි ගන්නට ආවා. දැන් හැබැයි ඉතින් අපි ඔක්කොම පදම් වෙන්න ඕනේ. ඒක උඹලා ඇතුළුව මම ඇතුළුව අපි හැම එකම දැන් පදම් වෙන්න ඕනේ. නොකානෝ බින්න බඩගින්න ඉන්න පයින් ඇවිදින්න වගේ ප්‍රශ්න කෝටියක් එනවා. ඒවා මේ hina යන සිද්ධිවත් විහිළු එහෙම නෙමෙයි. ඒවා තාම ඔය පටන් ගත්ත විතරයි, පෙරහැර පටන් ගත්ත විතරයි. ඉස්සරහට දඩ ප්‍රශ්න එන්නේ. ඒ නිසා ඒක ඇස්සේ යන්තම් හරි ගොඩ යන එකේ ගොඩ යන ලක්ෂණයක් හරි ගොඩ යන මානයක් පේන්න නම් ඉගෙන ගන්නම වෙනවා. එහෙම නැතුනොත් ඌට මැරෙන්න වෙන්නේ බඩගින්නේ මැරෙන සයිස් එකට. යන්තම් හරි මොලයක් ඇතු ඉගෙන ගත්තොත් මොනවා හරි ප්ලෑන් එකක් ගහගෙන මේක දුව ගන්න පුළුවන් වෙයි. ඒක උඹලා පොඩි උන් නෙමෙයි. රට භයානක අඩියක තියෙන බව අපි හැම එකටම පේන්න ඕනේ. උඹලා බබාල වෙලා හරියන්නේ නැහැ නේ. ඕලෙවල් ලියන ඩයල් කියන්නේ දැන් තොපි රට බාර ගන්න ඉන්න උන් තමයි. තව ටික දවසකින්. ඒක නිකන් උඹලාට hina වගේ ගියාට මටත් ඉස්සර hina යනවා ඔය වගේ කතාවක් කියනකොට. පොඩි උන්ට කියනවා රට බාර ගන්න ඉන්න රටේ අනාගත පරපුර කියලා කියනෝ නේද? මට එහෙම කියනකොට නිකන් ඉස්සර මට hina යනවා. හැබැයි දැන් නම් මට තේරෙනවා ඒක ඇත්ත කතාවක් තමයි බං. මේ ස්තර අවුරුද්දෙන් අවුරුද්ද ඕ ලෙවල් සෙට් එක ඒ ලෙවල් සෙට් එක එහෙම අවුරුදු ගියම අන්තිම ටික දවස් මේන් ගියා මෙන්න යකෝ කැම්පස් එකෙන් එළියට ආ මුන් හින ඩයල් ඔක්කොම ටික ඩයල් හරි ඒ ස්ථීරණිය 아무තු සමාජ මට්ටම් හැදලා ඒක පිළිවෙලට ඒක අර උඹලට පස්සේ ගාවස්ක ඒක තේරෙයි. ඒ නිසා මෙතන පොඩි චාටරයක් කරගත්තොත් ඒ දිග්ගට මේක යනවා. ඒ නිසා මේ වෙලාවේ කපටි වෙන්න ඕනේ හැම එකම තම මූලිකව තමන් කවුද කියලා තේරුම් අරන් එතනදී තමන්ගේ වැඩේ කරගත්තේ නැත්නම් ප්‍රශ්නයක් වෙනවමයි. ඒතර ඉගෙනගෙන වැඩක් නෑනේ මොනවද ඉගෙනගෙන එහෙම කතාව හරියන්නේ. ඉගෙන ගත නැති කාට මොකක්වත් නෑ. ඉගෙනගෙන මොකක්වත් නෑ කියපන්කෝ. අරකට මොකක්වත්ම නෑ. මොනවත්ම නැති වෙයි. හිත සාහනේ මැරෙන්නවත් පුළුවන් යකෝ. කණ්ඩ නොකා නොබී මැරුණා කියපන්කෝ. මට ඩිග්‍රියක් තියෙනවා. මේ රටේ කරුමෙට මම මේ මැරෙන්නේ. හිත සාහනේ බං. එතකොට මම ඉගෙන ගත්තේ නෑනේ. මට මොනවත් නෑනේ. ඒ නිසා මම මේ මැරෙන්නේ කොහම හිත අසහනේ මැරෙන්න වෙන්නේ. ඒ නිසා ඉක්මනට පොඩි උන් දැනගන්න ඕන පට්ට ගාලා තමන්ගේ වැඩේ කරලා මොහොතකින් සෙට් වෙන්න. ඒක කරන්න ඕනේ. මං හිතනවා ඒක වැඩේ කරනවා ඇති කියලා. මේ අනිත් මට සතුටුයි. මම සෑහෙලක යුතු ලොකු දෙයක්. අපි සෑහෙන පාඩම් තෝගයක් කරා. තව අපිට ජ්‍යාමිතිය ගැන මගේ ඔළුවේ ටිකක් තියෙනවා. හැබැයි ජ්‍යාමිතියට අත ගහන එකේ පොඩි ප්‍රශ්නයක් තමයි මගේ ඔළුවේ දැන් තියෙන්නේ. ඇත්ත කතාව ජ්‍යාමිතියට අත ගහනකොට එහෙම්ෙන් අත ගහලා බෑ. උඹලට පුළුවන් වුණා වුණත් ඕක මම ටිකක් මං ඉස්සර මම නැති වෙන ගේම් ඕකට මට මරු ගේම් ටිකක් දෙන්න පුළුවන්. මගේ ළඟ හොඳ ක්‍රම ටිකකුත් තියෙනවා. වැඩේ තියෙන්නේ තව අපිට තියෙන කාලයත් එක්කත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සංඛ්‍යානෙත් අපිට තියෙනවා. ඊළඟට සම්භාවිතාවය තියෙනවා. ඒ ටික 아무තු ගේමකට දෙන්නත් පුළුවන්. මරු ගේමකට මට හේතුව මට ඒරල් ගණන් ටිකකුත් ඔගේ හදන්න පුළුවන් නියමටම. මම ඒක පයි පාඩමක් කරොත් මම ඒක ගණන් ටිකක් උඹලට දෙන්නම්කෝ. මම ඒතර තේරි ඒරල් කොච්චර පහළ මට්ටමේ තියෙන කියලා සිරා කතාව. ඒක බලමු. කොහොම හරි අපි අද වැඩේට යමු. සාරාංශය තමයි ගිය සතියේ එකේ ඉවරුණු විදිහත් මට මතක නැහැ. මොකද්ද වරකේ මගේ හිට පොඩ චාටර් බුණා. එතන වැඩ ඔක්කොම අවුලුණා. දැන් ගොඩක් දුරට ඒවා විසඳගත්තා. හැබැයි ඉතින් මේ පොදුවේ සමස්ත අපි ඔක්කොටම ප්‍රශ්න තියෙනවා. උඹලටත් ප්‍රශ්න තියෙනවා. උඹලගේ දෙමව්පියන්ට ඊට වඩා ප්‍රශ්න තියෙනවා. අපි හැම එකකටමත් තියෙනවා වගකීම් වැඩි. අනාගතේ භයානකයි වගේ පේනවා. ඒවා දැනගෙන ඉන්න ඕන උඹලා බබාලා වෙන්න බෑ මොන විදිහෙන් හිටියත්. ඒ නිසා බොහොම ඉක්මනට තම තමන්ගේ යුතුයකම කරා නම් හරි. දෙමව්පියන්ටවත් මේ දවස් ටිකක් සහනින් උඹලා අර ඕලෙවල් වැඩ කරනලා පෙන්නලා ඇත්තටම මේක ටිකක් අර ගොඩ යන ලක්ෂණයක් තියෙනවා. අපි වැඩ කරනවා කියලාවත් පෙන්නපන්. ඒ පින් ලැබෙන්නේ එතකොට. මේ ඉගෙනගෙන උන්ට ජොබ් කරලා උඹලා කණ්ඩ ගිහින් දෙන එක නෙමෙයි පින කියන්නේ. මේ සලකනවා කියන්නේ ඒක නෙමෙයි. ඒක පොඩි උන් දැනගන්න ඕනේ. ඒක ස්ථිරව කරන්න. එහෙම කරගන්න බැරි නම් ඉතින් ඒ අර ප්ලෑන් එකක් නැති ජීවිතය කියන්නේ අයාලේ යන කොහෙටවත් නැති ජීවිතය. ඉතින් ඒක හරි අපරාධයක් ඇත්තටම. අපි න වැඩේට සෙට් වෙමු. අද මම මේ ටික ඉවර කරනවා. තව අපිට මේ ටිකයි භාගයක් අපි කරන්න. භාගෙට වඩාත් කරන්නේ. එදා මම හිතන ගණන් එක ගානක් වැඩිපුරක් දාලා තිබුණා. ඒක ප්‍රශ්නයක්. කොහමද මම ඉතිරි ගාන ටික ඔක්කොම දැන් හදනවා දරබඩ ගාලා. ඒ හදනකොට සමාජයට ප්‍රශ්න නම් එනවා. මට හොඳටම ෂුවර් කැලි කඩ මට කරන්න වෙයි. මොකද ඒක දිගට කරන්න බෑ. ඔය කිව්වට දැන් මටත් තියෙන ඔක හිතේ ලියන්න බෑ. මොකද මේ මගේ ඒ ලෙවල් ගණන් නම් මට දරබඩ ගාලා එරලා දාන්න පුළුවන් ඕන එකක් ඉතින් මට මතකයක් තියෙනවනේ. දැන් මේකේ මට මතක නැහැ. මම හිත වගේ ඒවා ලියන්න ඕනේ. හිමිට කරන්නත් ඕන. ඒතර මට හොඳටම ෂුවර් ආද එක දවසෙන් කරගන්න බෑ. මම කැලි ඒක ඉතින් උඹලට දාලා වෙන්නේ. මම ඒක දිගට කරලා දාන්න කියන එක දිගට වගේ පේනවනේ උඹලට. එහෙනම් අපි වැඩේට සෙට් වෙමු.
නැවතත් කියනවා විභාගේ ළඟයි ඉක්මනට තමන්ගේ වැඩ ටික කරලා හොඳට සෙට් වෙයන්. එතකොට කරන්ට් කැපෙනවද අර ලයිට් නෑ අපිට පාඩම් කරලා හුරු නෑ. ඉතින් එහෙම නෑ, හුරු වෙන්න ඕනේ හැමදාම. තව ඉස්සරහට තව ගොඩක් දේවල් වලට හුරු වෙන්න වෙයි. ඒක බබාලා නොවන නිසා පොඩ්ඩි අවධානයෙන් ඉඳපන්. සෑහෙන දේවල් වලට ජීවිතයකට නොහිතපු දේවල් වලට හුරු වෙන්න ඉදිරි කාලේ වෙයි. ඒ නිසා මේවා සමහරට ප්‍රශ්න නෙවෙයි කියලා දෙන්නේ. අඳුරේ ඉන්න එක හොඳයි කියලා හිතේ දිගටම. ඒ නිසා ටිකක් සැලකිල්ලෙන් වැඩේ කරපන්. අපි හරි එහෙනම් අපි වැඩේට සෙට් වෙමු. මම එහෙනම් ගණන් ටික එක දිගට හදලා දාන ඔක්කොම ටික. අපි ඊළඟ දවසේ අලුත් පාඩමකට ආයෙ සෙට් වෙන ගමන් අද මේක ඉවර කරලා එහෙම කරමු. රයිට්. යමු වෙන පාඩමට. හරි අපි යමු 2013 ගානට. 2010 නෝමල් ගානක් තමයි තියෙන්නේ. මම බෝඩ් එකේ හදලා තියෙනවා. මෙන්න ගාන තත්ත්වය පොඩි ලස්සන දෙයක්ත් තියෙනවද කියලා බලමුකෝ. හරි. කොහරි මෙන්න වගුව තියෙනවා එක හරි ගාන යන x සමානයි ඍණ 2 වෙන විට y හියගේ. ඒක සාමාන්‍ය කතාවක්නේ. y කියන්නේ මේක x ඍණ 2 දැම්මම දාමු ඍණ 2 ඍණ 2 ධන 1 වර්ගය. ඒක හරි. ඍණ 1යි ඍණ 1 වර්ගය ධන 1යි 3යි ඍණ 2යි. මොඩ කතාවක්නේ. හරි. ඒක ඍණ 2 දී ඍණ 2ක් තමයි එන්නේ. ඒක තන්දරේ හරි. උඹලා අඳින්න හොඳට දන්නවා දෙවෙනි කොටස කියන අක්ෂය අරගෙන ඒක අඳින එක ඕන එකට පුළුවන් නේ. ඒක අඳින්න පුළුවන් වෙන්න ඕන. අයි කතා දෙකක් නැහැ. මෙන්න ප්‍රස්තාරය මම මෙතන කොට ගත්තා මේක. මෙන්න මෙහෙම ගිහලා ඔන්නෝම එකක් ඇඳිනවා. ඒ කියන්නේ ආයි කතා කරන එක ගැලපෙන්නේ නැහැ මේ වෙලාවේ. එතකොට ප්‍රස්තාරයේ සමමිති අක්ෂය ඇඳ දක්වන්න සමීකරණය නම් ලියන්න කියලා නෑ. සම්මිතික අක්ෂය ඒක හැම එකම දන්නවනේ. සම්මිතික අක්ෂය මේක දන්නේ කවුරුත් නෑ. මෙන්න සම්මිතික අක්ෂය කෝකටත් මේක ලියලා අපි නිකමට ලියමු සම්මිතික අක්ෂයේ සමීකරණය. එම නිසා නම් ඕනේ සම්මිතික අක්ෂයේ සමීකරණය ලියද්දී අනිවාර්යයෙන් මේ මෙන්න මේ රතු පාට නම් පේනවද බන්දනේ. මෙන්න මේකේ සමීකරණය. මේකේ සමීකරණය කියන්නේ x සමානයි ඍණ 1 නේ. y යගේ වෙනස් වෙන ඕන තරකට x හැබැයි හැම එකේම x වලගේ එකමගේ අපි කලින් කතා කරේ. එහෙනම් මේකේ සමීකරණ x සමානයි ඍණ 1. මේක තමයි සම්මිතික අක්ෂයේ සමීකරණය. සම්මිතික අක්ෂය ඇඳලා තමයි මේ තියෙන්නේ. බොහොම සරල කතාවක් නේ. හරි. ඊට පස්සේ ලස්සන පොඩි කතාවක් අහනවා මෙහෙම. මම අර එහා පැත්තේ අනිත් බෝඩ් එකේ මම ලියලා තියෙනවා. මම ලියන්න කලින් මම මෙහෙම කතාවක් කියනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා ඊළඟට. හතරවෙනි කොටස වශයෙන් අහන ලස්සන ප්‍රශ්නයක්. තුන්වෙනි කොටස ඉවරයි. ඒකේ අහනවා නේද උඹලා දැක්ක නේද මේක? x විශාල හෝ සමාන ඍණ 4 කුඩා හෝ සමාන ඍණ 2. මෙන්න මේ ප්‍රාන්තරය තුල මේ වන පරිදි වූ x අගය සඳහා ශ්‍රිතය ගන්නා උපරිම අගයත් අවම අගයත් ලියන්න. මට තේරෙන්නේ නැහැ ශ්‍රිතය කියන එක. මොකද්ද කියපන් ශ්‍රිතය කියන්නේ 100%ක් ශ්‍රිතය කියන්නේ y. y කණ්ඩාංකය y අගය ඇඳපු ප්‍රස්ථාරයේ y උස y කණ්ඩාංකය ශ්‍රිතය අගය මට තේරෙන්නේ නැහැ. එක් සඳහා ශ්‍රිතය ගන්නා උපරිමගේ තේරෙන්නේ ශ්‍රිතේ y අගයන් ගන්නා උපරිමගේ ඇඳපු ප්‍රස්ථාරයේ තියෙන y කණ්ඩාංක ගන්නා උපරිමගේ ශ්‍රිතේ කියන්නේ y කණ්ඩාංක ගන්නා උපරිමගේ ඇඳපු ප්‍රස්ථාරයේ තියෙන y කණ්ඩාංක කියන එක තමයි ශ්‍රිතේ කියලා කියන්නේ. ශ්‍රිතේ ගන්නා උපරිමගය තවමගයත් x ලගේ ඍණ 4යි ඍණ 2යි අතර x ලගේ ඍණ 4 කියන්නේ මෙතන. මෙන්න මේ ර්ණ 4ට අදාළ ශ්‍රිතයේ අගය y කණ්ඩාංකයගේ මේක බං මෙන්න මේ උස හරියටම x ලගේ ඍණ 2ේදී y වලගේ y වලගේ මං හිතා ඍණ 2යි මේ ඍණ 2 මේ ශ්‍රිතයේ අගය ඍණ 2යි මෙතනදී ශ්‍රිතයේ අගය බිඳුවයි y කණ්ඩාංකයගේ බිඳුවයි ඍණ 2ේදී ශ්‍රිතයේ අගය ඍණ 2යි ඍණ x ලගේ ඍණ 4ේදී ශ්‍රිතයේ අගය ඒ කියන්නේ y වලගේ y කණ්ඩාංක ඊට අදාළ ප්‍රස්ථාරයේ y අගය තමයි ශ්‍රිතය කියලා කියන්නේ ශ්‍රිතය කියන තැනටම ප්‍රස්ථාරයේ y උස y කණ්ඩාංකය කියන වශයෙන් දාගත්තා නම් හරි මෙන්න මේ පරිදි වූ x හි අගය සඳහා ශ්‍රිතය ගන්නා උපරිම අගය අවමගය මේකයි අතරදී x ලගේ මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිදගෙන යනකොට y කණ්ඩාංක අපේ y කණ්ඩාංක ගන්නා උපරිම අගයයි අපේ y කණ්ඩාංක ගන්නා අඩුම අගයයි y කණ්ඩාංකයේ උපරිම අගය ධන 6යි y කණ්ඩාංක වලට අඩුම අගය වෙන්නේ ඍණ 2යි මෙන්න මම මේ පැත්තේ ලියලා තිනවා x ලගේ මේක තුල y හි උපරිම අගය ධන 6යි අවම අගය ඍණ 2යි y කණ්ඩාංකයේ අගය තමයි ශ්‍රිතය අගය කියලා කියන්නේ පැහැදිලි කියන්නේ රයිට් ඊළඟට අහනවා පස්වෙනි කොටස ලස්සනයි x ධන 1 වර්ගයේ ඍණ 3 සමානයි බිඳුව සමීකරණයේ මූල දෙක අතුරින් වඩා විශාල මූලයේ අගය ප්‍රස්ථාරය ඇසුරෙන් ලියා දක්වන්න තියෙන්නේ මම උඹලට දිගටම කිව්වනේ මේක මෙච්චර දඟලන්න ඕනේ නැහැ හැබැයි මම ටිකක් මේක විධිමත්ව කියනවා කියලා කිව්වනේ මෙන්න මේක සමානයි බිඳුව වන x යනු මේක සමානයි බිඳුව සමීකරණයේ මූල කියන්නේ ගැළපෙන x අගයන් මෙන්න මේක සමානයි බිඳුව වන x අගයන් තමයි මූල කියන්නේ
ඒක ලියලා ගන්නකොට හොඳට තේරෙනවා Tamanටම. මෙච්චර ලිවීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම දැන් උත්තරේ කියන එක නම් මේ තියෙන මේක උත්තරේ වලට කොහේ හරි බලගන්න පුළුවන්. මෙතන විශේෂත්වය මෙන්න මේකයි මේකේ ක්‍රමය. මේක සමානයි බිඳුව වන x තමයි මූල කියන්නේ. මූලයක් කියන එක මාර සිරානේ ගැළපෙන අගය. මේක සමානයි බිඳුව සමීකරණේ ගැළපෙන අගයන්. සමීකරණේ මූල ගැළපෙන අගයන්. මේක වන මූල කියන්නේ මේක සමානයි බිඳුවන x අගයන්. මේක සමානයි බිඳුව වන x යනු කියන්නේ මූල කියන්නේ මෙන්න මේ කොටසට මේ තියෙන්නේ මගේ y. මම ඇඳපු y. මේකට දාගත්තම හරි ලස්සනයි. y සමානයි බිඳුව වන x අගයන් වේ. හරි y සමානයි බිඳුව වන x අගයන් වේ. අපි ඇඳපු y අපේ ප්‍රස්ථාරයේ y කණ්ඩාංකයේ බිඳුවක් වන x අගයන්. අපේ y කණ්ඩාංක බිඳුවක් වන x අගයන්. y කණ්ඩාංක බිඳුවක් වෙන ආයෙත් ප්‍රස්ථාරයට පොඩක් සිටිමු. මේ ඇඳපු ප්‍රස්ථාරයේ y කණ්ඩාංකෙ මෙතන 4යි. මෙතන 6යි 3යි. මෙතන අන්නන්න. මෙන්න මේ y බිඳුවක් වන x අගයන් තමයි මූල වෙන්නේ. මෙන්න මේ අගයන් ටික. මෙන්න මේ දෙක තමයි මූල වෙන්නේ. එනම් x සමානයි මගේ හැටින ඍණ 2.8 හෝ x සමානයි 0.7 විතර තමයි වෙන්නේ. ඒ වගේ ආසන්න ගන්න දශමයක් එහෙම වුණාට ලකුණු හම්බ වෙනවා. ගානේ හැබැයි කියන්නේ මූල දෙකෙන් වඩා විශාල මූලයේ අගය. මේක තමයි මූල. මේක තමයි මෙන්න මේ සමීකරණයේ මූල තමයි මේ තියෙන්නේ. මේ සමීකරණය ගැලපෙන මූල කියන්නේ මේක සමානයි බිඳුවන x. මේක සමානයි බිඳුව x කියන්නේ y වල අගයේ බිඳුවක් වන x අගයන්. ඒ කියන්නේ x අක්ෂය කැපෙන තැන. y උස බිඳුවයිනේ x අක්ෂය කැපෙන තැන y උස බිඳුවයිනේ. හරි. එම නිසා වඩා විශාල මූලය 0.7 අනිවාර්යෙන් මේක ලියවෙන්න ඕනේ ස්ථීර වශයෙන්. අනිත් වලිකුත් වැරදි. ඍණ 2.8 මෙතෙන්ට වළංගු නැහැ. මොකද ඒක අඩු මූලය. අරක වැඩි මූලය. වඩා විශාල මූලය කියන්නේ සාපේක්ෂව වැඩි මූලය කියන එක නේ. පැහැදිලි කතාව හරි. 6 වෙනි කොටස කියනවා ප්‍රස්ථාරයේ භාවිතයෙන් y සමාන x වර්ග ධන 2x ඍණ 2 ශ්‍රිතේ අවමගය සොයන්න. ඒක මරු. ආයිතර යනු වචනේ. ඕක මගේ ඒරවලත් මරු වචනයක්. යනු වචනේ දාගත්තම ඕන එකක් තේරෙනවා. මේක කියන්නේ කියලා අපි හැඩේ වෙනස් කරමු. y සමාන x වර්ග ධන 2x ඍණ 2 යනු දැන් අපි ඇඳපු ප්‍රස්ථාරයේ මේකනේ බං. අපි ඇඳපු ප්‍රස්ථාරයේ තියෙන්නේ මොකද්ද? අපි ඇඳලා තියෙන්නේ y සමාන x ධන 1 වර්ගයේ ඍණ 3 නම් අපි ඇඳා. මේක අපි ටිකක් හොඳට දන්නවා. මම මේ කොටු කරපු එක දන්නවා. මේක හැබැයි ටිකක් චාටර් විදිහට ඉන්නේ. මේක කියන්නේ අපේ එකාට තියෙන සම්බන්ධය ගමුද? වර්ග පූර්ණය කරමු ටක් ගාලා. x වල සංගුණක දෙකට බෙදුවා. අන්න දැම්ම වර්ගයේ අඩු කරා එකක් මේ ඍණ දෙකත් එක ඍණ 3යි. මේ බැලින්න යකෝ අර ඇඳපු එකාමනේ. මේ අපේ එකාමයි බං ඉන්නේ. මේක කියන්නේ අපේ එකා. ඒක මරු. මේ අපේ එකා. මේ අපි ඇඳපු එකා. එහෙනම් මේකේ අවමගේ අපි දන්නවා. y කණ්ඩාංකවල අඩුමගේ අපි දන්නවා. මේකේ අඩුමගේ කියන්නේ මේක කියන්නේ මේක. එනම් මම මෙහෙමත් කියන්නම්. ගානේ අහන්නේ මේ ශ්‍රිත ප්‍රස්ථාරයේ භාවිතේ මේ ශ්‍රිතේ අවමගේ. මේක යනු මේක වේ. මේ කියන්නේ අපි ඇඳපු එක. අපි මෙතෙට සෙට් එකමු කවරව. එනම් අඳින ලද ප්‍රස්ථාරයේ අවමගයයි. සිරා බං අර දීලා තියෙන අපේ එකමයි. අපි ඇඳපු එකමයි හැඩේ වෙනස් කළා. ප්‍රස්ථාරයක සමීකරණයක හැඩේ වෙනස් කරන්න පුළුවන්. හැඩේ වෙනස් වුණා කියලා අපිට අදාළ නැහැ නේ. x වර්ග ඍණ 9 කිව්වත් එකයි x ඍණ 3 x ධන 3 කිව්වත් එකයි. හැඩේ වෙනස් හැබැයි. අර්ථය ඒකයි. එනම් අඳින ලද ප්‍රස්ථාරයේ අවමගේ. අර දීලා තියෙන එකේ අවමගේ කියන්නේ අඳපු එකේ අවමගේ. එනම් මේකෙහි කියන්නේ අර ඒගොල්ලෝ දුන්නා කියන අපි එකම තමයි. මේකෙහි අවමගේ ඍණ 3යි. උතන වක්‍රව කියන්න ඕනේ මේ ඉන්නේ අපි අඳපු එකමයි කියලා. අපි ඇඳපු හැඩේමනේ අපි දැන් ගත්තේ. තේරුණානේ කතාව හරි. එහෙනම් ඒකයාගේ ඍණ 3 තමයි එන්නේ. ඒකත් පැහැදිලිනේ. ඊට පස්සෙත් පොඩි කතාවක් කරනවා මටත් ඒක පොඩ හරියට ක්ලික්ුන්නේ නැහැ. ක්ලික්ුන්නේ නැහැ නෙමෙයි. මම ක්‍රම දෙකකින් ගත්තා. ක්‍රම දෙකෙන් මොකක්ද ඒක කියලා බලමු පොඩ්ඩක් බලමු. මෙන්න ගාන කියන ඉහත 6 7 වෙනි කොටස. ඉහත 6 කොටස භාවිතයෙන් y සමානයි මෙන්න මේ ශ්‍රිතේ අවමගේ ලියා දක්වන්න. ඉහත 6 කොටස භාවිතයෙන් කියලා කියන්නේ එතකොට අපි මෙහෙම හිතමු. දැන් මෙන්න මේක කියන්නේ කවුද කියලා පොඩ්ඩක් බලමුද? මේක යනු නැවත වර්ග පූර්ණයක් කරොත් හැබැයි මේකමයි එන්නේ මේ. නැවත වර්ග පූර්ණයක් කරොත් මේක එන්නේ. අපි දැක්ක නේද බම් මෙන්න මේකේ අවමගේ කීයද? y සමානයි x ධන 1 වර්ගය ඍණ 3 තිබුණා නේද? මම මෙන්න මේ කොටු කරපු එකේ අවමගේ කීයද? ඍණ 3යි මේ. ඒ විදිහටම නේද මේක තියෙන්නේ. මම ඉරි දෙකක් ගහපු එක තියෙන්නේ. මෙන්න මේක කියන්නේ මේකම නෙමෙයි. එතකොට මෙන්න මේ කොටු කරපු එකේ අවමගේ ඍණ 3 නම් මේකේ අවමගේ කවුරු වෙන්න ඕන? ඍණ 1 වෙන්න ඕන. ඒ කියන්නේ මේක කියන්නේ මේකේ අවමගේ කියන්නේ මේකේ අවමගේ අරකට
අර දෙක අනුරූප කරොත් ඒකට අනුව එහෙනම් මේකේ යව මගේ වෙන්න ඕන කීයද? ඍණ එකක් වෙන්න ඕනේ. එහෙම නැත්තම් මං හරි ලස්සන ක්‍රමයක් කියන්නද? මාර ලස්සන ක්‍රමයක් කියන්නද? මෙන්න මේක. හරිම ලස්සනයි. මේකෙදි අපි හොඳට කරන්නේ මොකක්ද දන්නවද? අපි හොඳට කරන්නේ අපෙන් අහන එක අපේ කායසොරින් ලියා ගන්නවා. අපෙන් අහන එකක් ඉන්නව නේද? මොකෙද අපෙන් අහනව නේද? අපෙන් අහන එකව අපි ළඟ තියෙන එකගෙන් හදා ගන්නවා. මෙන්න මාර ලස්සනයි. මෙන්න මේක යනු. මේ අපිට දැන් දුන්නේ අමුතු එකක් නේද? මේක යනු අපි මේක අසර දාගමුද? අපි දැන් හදපු එකාව. නෑ සෝරි මේ අපේ එකාව. අපේ එකා කියන්නේ කවුද? අපේ එකා කියන්නේ x වර්ග ධන 2 x ඍණ 2 නේද? කතාව තේරෙනව නේද? මෙන්න මේක යනු මේ වෙනුවට අපි අපේ එකා ලියමු. හැබැයි මේ වෙනුවට අපේ එකා ලියන්න බෑනේ. මේකේ මෙන්න මේ තියෙන එක ඍණ දෙකක් මම අතින් දාලා ධන දෙකක් අතින් දැම්මොත් තමයි මේ උඩ එකා වෙන්නේ. මේ උඩ එකා අපේ එකා ඇසුරෙන් ලියාගත්තා. ඒක හරි ලස්සන කතාවක්. හරිම ලස්සන කතාවක්. මෙන්න මේ උඩ තියෙන එකම තමයි මේ තියෙන්නේ. ඒක හරි. මේ තියෙන්නේ සම්පූර්ණයෙන් මම මේක හදාගත්තේ උඩ එකාට මගේ ප්‍රස්ථාරය මම දාලා ඒකට අඩු වැඩි පොඩ්ඩක් බැලන්ස් කරා මේ ධන දෙකක් දැම්මා. ආයිත් මේකම තමයි මේ ඉන්නේ හැබැයි මගේ එක. අනුමරු කතාව. මේ අලුත් y එකක්. මේ අලුත් y එකක්. අපේ ඇඳපු ප්‍රස්ථාරයට දෙකක් එකතු වෙලා අලුත් y එකාගේ අඩු මගේ මිනිමම් කියලා කියන අඩු මගේ නේද? අව මගේ කියමු. y ගේ අඩු මගේ කියන්නේ මෙන්න මේ අපි ඇඳපු එකාගේ අව මගේට තව දෙකක් එකතු වෙන්න ඕනේ. හරි ලස්සන කතාවක්. ඒක බොහොම පොඩි ලස්සන කතන්දරයක්. මං හිතන්නේ තේරෙනවා කියන්නේ අර උඩ එක භාවිතා කරලා ගත්තේ මේ රටාව සංසන්දනය කරලා ගන්න පුළුවන් හරි. එහෙම නැත්නම් මං හෝ කියලා දැම්මේ තව ක්‍රමයක්. මේක අපේ සාමාන්‍ය පොදු සම්මත ඕන තැනකට ගැලපෙන ක්‍රමයක්. මෙන්න මේක කියලා කියන්නේ මගේ එක ඇසුරේ මම ලියාගත්තා. හරි. මෙයාගේ අව මගේ කියන්නේ මේකේ අව මගේ ධන දෙක. මේකේ අව මගේ කියන්නේ මේකේ අව මගේ මම දන්නවා. ඒක ඍණ 3යි. ඒකට තව දෙකක් එකතු වෙන්න ඕනේ. ධන 2යි කියන්නේ ඍණ 1යි. මෙතනින් ගත්තත් ඒක හරි, මෙතනින් ගත්තත් හරි. හැමතිස්සෙම කපටි වෙන්න ඕනේ මෙන්න මේ දෙයට. අපිට කවුරුරේ දුන්නොත් ඒ දෙන එක එහෙට මෙහෙට මොනවා හරි කරලා එක්ක කෑල්ලක් අතින් දාලා නැත්තම් වර්ග පූර්ණය කරලා නැත්තම් ප්‍රසාරණය කරලා මොනවා හරි කරලා අපේ කා ඒක අස්ර ගහ ගන්න ඕනේ. අපි ඇඳපු එකාගේ ගොඩක් දේවල් අපිට ප්‍රස්තාර දිහා බලලා කියන්න පුළුවන්. ඒක තමයි මේ උනේ. මේ අලුත් එකෙක් අපේ එකාව ඇඳපු ක්‍රමේ. අපේ එකාගේ ඍණ දෙකක් තියෙනවනේ. දාලා මේක දැම්ම දාන දෙකක්. දැන් මේ ඉන්නේ අපේ එකා. මූ ගැන ගොඩක් දේවල් අපි දන්නවා මේක දන්නවනේ. ඍණ 3. ලස්සන එක. හොඳම ක්‍රමයක්. මේක දෙවෙනි ක්‍රමය ගොඩක් හොඳයි. අරක හැබැයි ප්‍රස්තාර සංසන්දනය කරලා එතන ගත්තේ. මේක නියම ක්‍රමයක්. පොදු ක්‍රමේ නැවතත් කියන්නම්. දින එකෙක් ඉන්නවනම් දින එකාව අපිට අපේ එකා ඇසුරෙන් ලියා ගන්නවා කියන එක හොඳටම දැනගන්න ඕනේ. එක්ක උස්සලා එහෙට මෙහෙට ගේනවා. නැත්තම් අඩු වැඩි බැලන්ස් කරනවා. පැහැදිලි නේ ඔබට කියන දේ හරි. ඒක එච්චරයි. ඒක තමයි කතාව. අපි යමු ඊළඟට. හරි අපි යමු 2014ට. 2014 පොඩි ගානක් මම බෝඩ් එකේ හදලා තිනවා. මේ ඔක්කොම හරි වගුව දීලා තියෙනවා. ඒ ඔක්කොම ටික හරි. ගානේ මගෙන් අහනවා මෙන්න මේ x සමාන 2 දී y වලගේ කීයද කියලා. x සමාන 2 විතර y කියන්නේ මේක, 2 දාමු මේකට 2යි 1යි k වර්ග 1යි 6යි ඍණ 5යි. කතන්දරේ හරි. ඒක ප්‍රශ්නයක් නෑනේ. හරි. ප්‍රස්තාරය අඳින්න ඒ කතාවත් හරි මම ඇදලා තියෙනවා. ඊට පස්සේ කියනවා ප්‍රස්තාරයේ භාවිතයෙන් ශ්‍රිතේ අවමාගය සොයන්න. ශ්‍රිතයේ අවමාගය කියන්නේ y ඇඳපු ප්‍රස්ථාරයේ y කණ්ඩාංකවල අඩුමගේ. මේ ප්‍රස්ථාරයේ පෙනුන ශ්‍රිතයේ අඩුමගේ ඉන්නේ y වල ශ්‍රිතයේ අගේ y වල ශ්‍රිතයේ අවමගේ y වල අඩුමගේ. මේ මෙතන අඩුමගේ මෙතන y වලගේ ඍණ 5යි මෙතන ඍණ 6යි ඊළඟ ආයෙ වැඩි වෙනවනේ. එහෙනම් අඩුමගේ ඍණ 5. නෙමෙයි ඍණ 6. අවම අගේ y සමාන ඍණ 6 කියන්නේ අගේ වශයෙන් අහන නිසා ඒක ලියන්න ඕන අගේ ඍණ 6යි. පැහැදිලි කතාවනේ. හරි. ඒතර කියනවා මෙන්න මේ සමීකරණයේ ධන මූලයේ ප්‍රස්ථාරය ඇසුරින් ලබා ගන්න. අපි හැමතිස්සෙම අර අපේ වචනට මම දිග කොටසක් ගියා මෙතන. මෙච්චර ලියන්න ඕනේ නැහැ කවදාවත්. මම මේ වැඩිපුර ලිව්වේ උඹලා ඉදිරි කාලෙක හරි මේක හොඳට තේරෙයි. මේක ලස්සන කතාවක්. අපි ඒ වලත් අර දෙන ප්‍රස්ථාරයේ ලස්සනට හැඩ කරලා වෙන වගේ මරු සීන් ටිකක් යනවා. ඒකෙදි මේ වචනේ මගේ වචනේ ඇත්තට මේ යනු වචනේ තමයි මම ඉදාටත් පාවිච්චි කරන්නේ. ඇත්තම කතන්දරේ. ඒ නිසා මේක හොඳට අහගෙන හරි ලස්සනයි මේ. අපි අහලා තියෙන එකක් කෙලින්ම සීන් එකේ නෑ.
මෙන්න මේ සමීකරණයේ ධන මූලයේ ප්‍රස්ථාරය ඇසුරෙන් සොයන්න. මෙන්න මේ x වර්ග ඍණ 2x ඍණ 5 සමාන බිඳුව වන x යනු මූල කියන්නේ x නේ මේ x යනු මේක වර්ග පූර්ණය කරු. මේක සමානයි බිඳුව වන x වේ. එනම් මේ තියෙන මේක සුළු කරා මෙන්න මේකනේ x ඍණ 1 වර්ග ඍණ 6 සමානයි බිඳුව වන x වේ. මේ ඉන්නේ අපි ඇදපු y. එහෙනම් y සමානයි බිඳුව වන x අගයන් වේ. තේරෙන කතාව? මෙන්න මේක සමානයි බිඳුව වන x අගයන් තමයි මූල කියන්නේ. එනම් y සමානයි බිඳුව වන x අගයන් වේ. මේක වන x යනු මේක සමානයි බිඳුව වන x වේ. එනම් මේක සමානයි බිඳුව වන x වේ. ඒ කියන්නේ y සමානයි බිඳුව වන x වේ. එනම් ප්‍රස්ථාරයේ x අක්ෂයේ කැපෙන x අගයන් මෙහි මූල වේ. ඒ වගේ කතාවක් තිබුණා හරි ලස්සනයි. එනම් ඒ x අක්ෂය කැපෙනවා කියන එකත් අපි ගමු. කෙලින්ම x අක්ෂය කැපෙන තැන කියන එක හරි තමයි. ඒක තමයි ඇත්ත කතාව. මම හිතන්නේ නිකම් මේක නිකම් උත්තරේ දිවන ඒත් ලකුණු හම්බෙනවා. මම ටිකක් අර වැඩිපුර මේ තියෙන එකාව අපේ එකාට හැඩ කරා කියන එක මාර ලස්සන කතාවක්. ඔබට ඉදිරි කාලේ හරි ඒක ලස්සනට ප්‍රයෝජනවත් වෙයි. දින ප්‍රස්තය අලුත් එකෙක් දුන්නම අපි ඒක හැඩ කරලා කොහොමද අපේ එකා ගන්නට කියනවා. මෙතන නම් මේ දුන්න එක අපේ එකාට එනවා වර්ග පූර්ණ කරපු සැනින් අපේ එකා එනවා දඩස් ගාලා. තේරෙන කතාවනේ. අර එදා කලින් වෙලාවේ තව මොකක් හරි පොඩ එහෙට මෙහෙට කරාම තමයි අපේ එකා එන්නේ. හරි y සමාන බිඳුව x අගයන් වේ. එනම් ප්‍රස්ථාර x අක්ෂයේ ඡේදනය වන ප්‍රස්ථාර x අක්ෂයේ කැපෙන x අගයන් වේ. මූල කියන්නේ මේ අගයන් වේ. එනම් x සමාන ඍණ 1.5 හෝ x සමාන 3.4 මෙන්න මේ x අක්ෂයේ කැපෙන තැන කියන්නේ මම ඍණ 1.5යි 3.4ක් විතර කියලා මම ගත්ත එක හරියටි ඍණ 3.4ක් වේ. හැබැයි අහන්නේ එම නිසා මෙහි ධන මූලයේ x සමානයි 3.4යි. ධන මූලයේ අගය කියලා අහන්නේ ධනමූලය ප්‍රස්ථාරය ඇසුරෙන් සොයන ධනමූලය ලියද්දි සාමාන්‍ය මූලයක් ලියද්දී අපි x සමානයි කියලා ලියනවා. x වල අගයන් වලටනේ මූල කියන්නේ. x සමානයි 3.4 තමයි ධනමූලය. දෙකම ලියන්න ඕනේ නැහැ. මේ කෙලින්ම මේක ලියන්නේ නැතුව x අක්ෂය කැපෙන තැන වේ. එම නිසා ධනමූලයේ x සමාන 3.4 ලියවනම් හරි. උඹලගේ ඔබ දන්නවත් ඇතිනේ ඔක ලියනකොට කෙටියෙන් මේක ලියවනම් ඇති. මම මෙතන කරේ නිකන් මට මෙතන මේ උත්තර ටික දෙන එකට එහා දෙයක් නේ මම මෙතන කරන්න ප්ලෑන් කරේ. ඇති ඒකනේ හරි. ඊළඟට අහනවා ශ්‍රිතයේ අගය ඍණව වැඩිවන x අගය ප්‍රසන්න අපි අර කලින් කතා කරපු එකක්. කැමරාව සෙට් කරපම් මේකට මෙන්න මෙතන බලන්න. හරි ලස්සනයි. මෙන්න මෙතන ගත්තොත් අපි මෙතනින් ඉඳන් බලමු. එන්න මොකද මේ වෙන්නේ ප්‍රස්ථාරේ අඩු වෙනවා ධනව අඩු වෙනවා. ධනව මෙන්න මෙතනින් මේ මොහොතේ ඉඳන් ගත්තොත් නැතනම් x ලගේ වැඩි වෙනකොට ප්‍රස්ථාරේ හැඩය මෙන්න මේ මම මෙතනින් ඉඳන් පටන් ගන්නම්. ධන පැත්තේ අඩු වෙනවා. මේ x ලගේ ඉස්සරහට යන්නේ ද මේ පැත්තෙන් આવොත් මේ ප්‍රස්ථාරේ මෙහෙමනේ ඇතර යන්නේ. ඍණානන්තයේ ඉඳන් දෙකට ඍණ දෙකට මෙන්න මේ 2 ඍණ 1.5ට විතර එනකම්ම මොකද දන්නවද වෙන්නේ? ප්‍රස්ථාරයේ ධන පැත්තේ අඩු වෙනවා. ඒකට අපි කියන්නේ ධනව අඩු වෙනවා කියලා කියන්නේ. මෙතනින් ඉස්සරහට x පනිනකොට මේ වෙලාවේදී y අගයන් වලට මොකද වෙන්නේ? ඍණ පැත්තේ එන්න අඩු වෙනවා. බම් පහළ බහිනවා. මෙතන ඉඳන් මෙතෙන්ටම ඍණව අඩු වෙනවා. මෙතනින් එහාට පැන්නම ඍණ පැත්තේ එන්න වැඩි වෙනවා මෙතෙන්ට එනකම්. අපි කලින් පළවෙනි දවසේ කරපු වීඩියෝ එකේ බලපන්. මෙතනින් එහාට පැන්නම ධන පැත්තේ එන්න වැඩි වෙනවා. ධනව වැඩි වෙනවා කියලා කියන්නේ. ගානේ අහන්නේ ශ්‍රිතේ අගය ඍණව වැඩිවන එක්සි පරාසය මටත් තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉඳපන්. ඍණව වැඩිවන නේ බං ඍණව වැඩිවන කිව්වොත් ඍණ පැත්තේ ඉන්න ඕනි එන්න වැඩි වෙන්න ඕනි. එන්න කියන්නේ x ලගේ ඉස්සරහට යනකොට වැඩි වෙන්නත් ඕන. රීතියක් වශයෙන් කියලා මම එදා හොඳට ඒක විස්තර කරා. මෙන්න මෙතනින් එහාට පැනම ඍණද? ඔව්. එන්න වැඩි ඔව් වැඩි වෙනවා බං. මේ උස වැඩි මේ එන්නේ. ඇයි මේ ඍණ 6ට වඩා ඍණ 5 වැඩි. ඊට වඩා ඍණ 3 වැඩි. එහෙනම් මෙතනින් මෙහෙට යන්න තව පහළ බහිනවා. මෙතනින් පහළ බහින්නේ උඩට එනවා. ඍණ පැත්තෙන් උඩට එනවා. ඍණව වැඩි වෙනවා. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට x යනකම්ම ඍණව වැඩි වෙනවා. මෙතනදි බිඳුව ඍණව වැඩි වෙනවා. එතකොට එන්න ඕන ඍණව x වල y වලගේ ප්‍රස්ථාරයගේ ගානට කියන උත්තර දෙමු. ශ්‍රිතය කියන්නේ y අගය ඍණව වැඩි වෙන x පරාසය 1 සිට 3.4 තෙක්. x විශාලයි 1 කුඩයි 3.4 සමාන වෙන්න බෑ. ඒතර ධන වෙන්නේ නැහැ බිඳුවනේ වෙන්නේ එතන. කතාව තේරෙන්න ඕනේ. ඍණව වැඩි වෙන කතාව පැහැදිලි ඇති. ඍණව වැඩි වෙන එන්න හරි කතාවනේ තේරුණේ. මම කලින් විස්තර කරා මේක තමයි උත්තරේ වෙන්න ඕනේ. මම ඒක ලියලා තිනවා කැමරාව සෙට් කරොත්
ඍණව වැඩිවන x වල පරාසය වෙන්නේ x විශාලයි 1 කුඩයි 3.4. මම හිතන්නේ ඇති කියලා. ඉහත ප්‍රස්ථාරයේ x අක්ෂ ඒක ලස්සනයි. ඉහත ප්‍රස්ථාරය x අක්ෂයේ ඍණ දිශාවට ඒකක එකක් උත්තරණය කළ විට ලැබෙන ප්‍රස්ථාරයට අදාළ ශ්‍රිතයේ ලැබෙන විට අදාළ ශ්‍රිතය ඒක හරි ලස්සනයි. අපි ඒක මම උඹලට කතා කරන්නේ අපි ඒ ලෙවල් නම් ත්‍රිකෝණමිති හැම මරුවට අපි කරන උත්තරණය කියන වචනේත් හරි ලස්සනයි. මම මෙතෙන්ට එන්න මේ ප්‍රස්ථාරය මේ බලපන් උත්තරණය කරනවා කියන එකේ තේරුම මුළු ප්‍රස්ථාරෙම එහෙට මෙහෙට හොලවනවා. කෑලි එහෙට මෙහෙට කරනවා නෙමෙයි. මුළු ප්‍රස්ථාරෙම අල්ලගෙන මෙහෙට මේ y අක්ෂයේ ඔස්සේ උත්තරණය කරනවා. දැන් මෙහෙම ගියාම x අක්ෂයේ දිගේ උත්තරණය කරනවා. උත්තරණය කරනවා කියන්නේ මුළු ප්‍රස්ථාරෙම විස්ථාපනය කරනවා වගේ කියන්නේ වෙනස් කරනවා, තැන වෙනස් කරනවා වගේ. මේ තියෙන ප්‍රස්ථාරය එහෙම් පිටි මෙහෙම යනවා. මම ඒකේ තියරි කැලේ උඹලට කියන්න මතකද මේ කතාව? උඹලගේ පොත්වල හොඳ ලස්සනට ඔක තියෙනවා. අපේත් ඒ වගේ දැන් මේ කතාව ගත්තොත් මේ x ඍණ a වල වර්ගය ධන b. උඹලට මතකයි නේද මේක x අක්ෂයේ සම්මිතික අක්ෂයේ සමීකරණය මතකද මේකේ? x සමානයි a. මේක අවමයක්ද උපරිමයක්ද? x වර්ගයේ සංගුණකයේ ධන කියන්නේ අනිවාර්යයෙන් මේක අවමයක්. මේක අවමයක්. අවමගේ x සමානයි a වලදී තමයි අවමය ලැබෙන්නේ. අවමයේ ඛණ්ඩාංක මොනවද? a, b. මොකද උඹලා කියන්නේ a, b මගේ දත් කතා කරා ඒක. කියපු දේ තේරෙනව නේද? අවමය. ඒවා ශීර්ෂයේ ඛණ්ඩාංක a, b. මේක අවමයක්. x වර්ගයේ සංගුණකේ ධනයි. මේක ප්‍රසාරණය කරාම x වර්ගයේ ධන සංගුණකයක් නින්නේ. එතකොට මේක උඹලා හොඳට දන්නවා. මේක මගේ මුල්ම වීඩියෝ එක බලපන්. ඒතර තව ටිකක් තේරෙයි. මේක ගත්තොත් අපි ගත්තොත් එහෙම අපි නිකන් b ඍණ x ඍණ a වල වර්ගය වගේ ගත්තොත් ඔව් x වර්ගයේ සංගුණකේ ඍණයි. ඒතර ෂුවර් මේකේ උපරිමයක් එන්නේ. එහෙනම් උපරිමයේ ඛණ්ඩාංක මොකද්ද? උපරිමයේ ලැබෙන්නේ x සමානයි a වලදී. a, b තමයි උපරිමය. හරි ලස්සනයි. ඒතර උපරිමයක් එනවා නම් ලියන්න ඕනේ මෙන්න මේක මුලින් දාලා මෙතන ඍණ ලකුණ. කියන්නේ මේක මුලින් ඍණ ලකුණක් දැම්මම කියවනේ කොහොම හරි මේ වර්ගපදයේ ඉස්සරහ ඍණ තියෙන්න ඕනේ. ඍණ තිබුණොත් තමයි උපරිමයනේ. උපරිමයක් නම් වර්ගපදයේ ඉස්සරහ ඍණ. මේක හරි ලස්සනයි. මේක බම් දඩ කතාවක්. මේක ඒ ලෙවල් කතාවක්. මේ තියෙන උඹලටත් ඒක හොඳට තියෙනවා. අපිට වර්ගජ ප්‍රකාශනක වෙනම පාඩමක් තියෙනවා. ඒ ලෙවල් කාලේ. ඒකේ මේක හොඳ ලස්සනට මේක හොඳට විස්තර කරනවා. හොඳ පිළිවෙලට. දැනට උඹලගේ දැනුමේ මේ ටික ඇති. හැබැයි මේ x වර්ගයේ සංගුණකේ ධන නම් අවමයක් එන්නේ. අවමයේ ඛණ්ඩාංක වෙන්නේ මෙන්න මෙතන මේ තියෙන එක මෙන්න මේ කොටස බිඳුවට සමාන කරාම එන x අගය තමයි අවමයේ x අගය. මම කලින් පළවෙනි ප්‍රස්ථාරයේ පළවෙනි කොටස යටතේ මේක කරලා තියෙනවා. කොට බැලුවා නම් හරි. එතකොට මම තව ටිකක් ගත්තොත් එහෙනම් මේක y සමාන අපි නිකන් මතක් කරගමු x ඍණ 4 වර්ගය ධන 10. මේක අවමයක්ද උපරිමයක්ද? අවමයක්. මොකද අවමයේ ඛණ්ඩාංක 4 10. තේරුණා නේද කින්දේ? හරි. 4 10 ඒක හරි. ඊළඟට මම ගත්තොත් y සමානයි x ධන 5 වර්ගය ධන 7. මේකේ අවමයක්ද උපරිමයක්ද? අවමයක්. x වර්ගයේ සංගුණකේ ධනයි. අවමයේ ඛණ්ඩාංක කියපන්. මේක බිඳුවට සමාන කරපන්. ඍණ 5 7. ඍණ 5 7. හරි ලස්සන ඍණ 5 7. කියපු දේ යන්තම් පැහැදිලි ඇති. මට කියපන් මේක y සමානයි 10 ඍණ x ඍණ 2 වර්ගය. මේක උපරිමයක්ද අවමයක්ද? මේක උපරිමයක්. x වර්ගයේ මෙතන ඉන්නේ වර්ගයේ ඉන්නේ. x වර්ගයේ සංගුණක ඍණයි මේක උපරිමයක්. උපරිමයේ ඛණ්ඩාංක මොනවද? මේක බිඳුව කරාම 2 10. 2 10 උපරිමය. 2 10 උපරිමය. තේරුණා නේද කියන්නේ? හරි. ඊළඟට y සමානයි අපි කතා කරොත් 5 ඍණ x ධන 4 වර්ගය. මේක උපරිමයක්ද අවමයක්ද? මේක උපරිමයක්. x වර්ගයේ සංගුණක ධනයිනේ. මොකක්ද උපරිමය? ඍණ 4 5. ඍණ 4 5 බං. මේක බිඳුවට සමාන කරාම මම ඉදත් කතා කරා එක. දැන් මට කියපන් එහෙනම් මේ ටික අනුව මෙන්න මේ උපරිමය අවමය. ද ශීර්ෂයේ ඛණ්ඩාංක 4 අපි 4 10 කියමුකෝ. හරි. 4 10 වන ශීර්ෂයේ ඛණ්ඩාංක 4 10 වන ශීර්ෂයේ ඛණ්ඩාංක 4 10 වන අවමයක් තියෙනවා. අවමයක නම් ඒකේ සමීකරණය මොකක් වේද? y සමානයි අවමයක් නම් ධන වෙන්න ලියන්න ඕනේ x ඍණ 4 මේ x ඍණ 4 වර්ගය අවමගේ 10 නම් ධන 10. මම හිතනවා මේක තේරුණා කියලා උඹලට. තේරුණානේ කතන්දරේ? මේතොර මේ 4 10 ගානට එනවා. හැබැයි මේක උපරිමයක් වෙන්නම් ශීර්ෂය 4 10 වෙන උපරිමයක් වශයෙන් උපරිමයේ සමීකරණ ලියන්න කිව්වනම් එතකොට වෙන්නේ මුලින් 10 එන්න ඕනේ x ඍණ 4 වර්ගය එන්න ඕනේ. මොකද උඹලා කියන්නේ? වේගන ටිකක් වැඩි නමුත් තියෙන තේරෙන්න ඕනේ මේ. දැන් හරි උපරිමයක් හරි 4 10 එල්. තේරුණාද මේ 4 10 ශීර්ෂය. ඒතර 4 10 අවමයක් වෙන එක නම් මෙහෙම යන්න ඕන. 4 10 උපරිමයට සෙට් වෙනවා නම් මෙහෙම යන්න ඕන. x වර්ගයේ සංගුණක ඍණ ගන්න ඕන උපරිමයක් එනවනම්. පැහැදිලිනේ කතාව? x වර්ගයේ
සංගුණක ඍණ ඒ ටික වේගය ටිකක් වැඩි වගේ හරි කොහොම හරි කමන්නේ හරි දැන් මට කියපන් මගෙන් අහන්නේ මොකක්ද නේද මෙන්න මේ මගේ මේ තියෙන සමස්ත ප්‍රස්තාරය මරු මේ සමස්ත ප්‍රස්තාරය මේ ප්‍රස්තාරයේ x අක්ෂයේ මොකද්ද බං කියන්නේ x අක්ෂයේ ඍණ දිශාවට ඒකක එකක් මේක මෙහින්ම මල්ලා මෙහෙට කරනවලු මේක මෙහෙට කරනවලු එතකොට පට ගාලා අල්ලපන් මේක ශීර්ෂය පටස් ගාලා උඹලා හිතන්නේ මේ ප්‍රස්තාරය මෙහෙම මෙහෙට කරොත් එහෙම මොකද්ද වෙන්නේ මේ ශීර්ෂය එනවා මෙතෙන්ට බං ඒකක එකක් නෙමෙයි පැතර ඉන්නේ එකක් එන්නේ හරියට ශීර්ෂය මෙතන එහෙනම් දැන් කියපන් ශීර්ෂයේ කණ්ඩාංක ශීර්ෂයේ කණ්ඩාංක බිඳුව ඍණ 6 බිඳුව ඍණ 6 මේක අවමයක්ද උපරිමයක්ද ඇයි යකෝ ඉතින් මේක මෙහෙට ගෙනාවා කියලා උපරිම වෙන්නේ නැහැ නේ බං අවමයක්මයි එහෙනම් අවමයක් එන්නේ ඒක ලියපන් එහෙනම් මොකක්ද එන්නේ y සමාන අවමයක් එන්න නම් ධන වෙන්නේ x ඍණ බිඳුවේ වර්ගය අවමය ඍණ 6 මොකද උඹලා කියන්නේ ඔන්න ඕක එන්නේ ඒ කියන්නේ y සමානයි x වර්ග ඍණ 6 නම් තමයි ඔක යත්ත කතාව දැන් උපරිමයද අවමයද කියලා කොහොමද අපි තියෙන්නේ ඉතින් බම් මේක උස්සලා මෙහෙට කියනකොට අවමය උපරිම මාරු වෙන්නේ නැහැ නේ ශීර්ෂය වෙනස් වෙනවා ශීර්ෂයේ කණ්ඩාංක දන්නවනම් අපිට සමීකරණ ලියන්න පුළුවන් දිගටමත් කිව්වා මම එදාත් පළවෙනි වීඩියෝ එකේ මුලට කිව්වා ඒක තිය ලස්සන එක මම හිතනවා ඉදිරියටත් එයි වගේ කියලා මම ඒකයි විශේෂයෙන් කරේ වරින් කැමරාව සෙට් කරපන් x අක්ෂයේ ඍණ දිශාවට එකක් උත්තරණය කළ විට ශීර්ෂය බිඳුව ඍණ 6 වෙනවා බිඳුව ඍණ 6 වෙනවා අවමයම හිටිනවා එම නිසා අදාළ සමීකරණය y සමානයි x ඍණ බිඳුවේ වර්ගය ඍණ 6 මේක අවමයක් x වර්ගයේ සංගුණක ධන නිසා තේරුණානේ කියන්නේ සුළු කරාම මේක එනවා ඇති හොඳටම ඇති වෙලා ගියා ඕක තමයි කතාව පැහැදිලිනේ අපි යමු ඊළඟට හරි මම ඔයාලට තව පොඩි දෙයක් කියන්න මේ ගාන ඉවරුනාට මම ආයෙසරයක් පොඩ්ඩක් කියන්න මට ඒක පොඩ්ඩයි එහෙට මෙහෙට කරන එක අමුතු වුණා දැන් හිතපන් මේ y අක්ෂය ඔස්සේ උත්තරණය කරා කියලා එතකොට එහෙට මෙහෙට ගෙනාවොත් එහෙම ඒත් ඒතර මෙහෙට ගියොත් එහෙම දැන් ඒකක දෙකක් මෙහෙට ගියා කියපන් එතකොට ශීර්ෂය පනිනවා මෙතෙන්ට එතකොට x අක්ෂයේ දිගේ උත්තරණය කරනකොට y වෙනස් වෙන්නේ නැහැ එහෙනම් ඒකක දෙකක් මෙහෙට ගියොත් එහෙම 1 2 3 එතකොට ශීර්ෂය මෙතෙන්ට එනවා ශීර්ෂය නම් 3 ඍණ 6 වෙනවා එතකොට ලියා ගන්න පුළුවන් ඊළඟට y අක්ෂයේ ඔස්සේ උත්තරණය කරා නම් ඒකක දෙකක් උඩට වගේ නිකන් හිතපන් ඒකක දෙකක් උඩට කියනවා මෙහෙම ඒ ගෙනාවොත් මේ ශීර්ෂය මෙතෙන්ට එනවා එතකොට x අක්ෂයේ එතකොට ශීර්ෂය 1 ඍණ 4 වෙනවා මේ එතකොට ශීර්ෂය 1 ඍණ 4 වෙනවා කියන්නේ කොටින්ම මේක උත්තරණය මෙහෙටද වීමානෝ අපි බලන්න ඕන ශීර්ෂය කොහෙද වෙනස් වෙන්නේ කියලා ඒ උත්තරණය කියන වචනේම තියෙන මුළු ප්‍රස්තාරයම උස්සගෙන තමයි යන්නේ මේ අඳපු ප්‍රස්තාරය මෙහෙම කරලා අරන් යන්නේ මෙහෙට වෙන්නත් පුළුවන්. කොහෙට කරත් අපි දැනගන්න ඕන ශීර්ෂය. උඹලා දැනගන්න ඕන ශීර්ෂය හරියට දන්නවනම් ශීර්ෂයට අනුව සමීකරණ ලියා ගන්න එක හොඳට තේරෙන්න ඕනි. 5 ඍණ 10 ශීර්ෂය වන උපරිමයක් සහිත ප්‍රස්තාරයක් කිව්වොත් y සමානයි උපරිමයක්නේ. ඍණ 10 මුලට දැම්ම ඍණ x ඍණ 5 වර්ගය. තේරෙන උපරිමයක් නිසා මෙහෙම වෙන්නත් ඕනේ. උපරිමගේ ඍණ 10 නිසා මේක එතෙන්ට එන්න ඕනේ. ඒක පොඩ හොඳට හුරු වෙන්න ඕනේ. ඒතර මේක නම් අවමයක්. ඒක හරි. ඒතර y උඩට මේ ඒකක 3ක් ඒකක 2ක් කියමු. ඒකක 2ක් ඉහළට උත්තරණය කරොත් එහෙම ශීර්ෂය ලැබෙනවා 1 ඍණ 4. ඒතර සමීකරණය y සමානයි අවමයක් නිසා x ඍණ 1 වර්ගය. මෙතන මේකෙන්ද ඍණ 4 නේ අවමය. ඍණ 4 මෙහෙම. පැහැදිලිනේ හරි. ඉතින් මට කියන්න ඕන කද මේ y අක්ෂය ඔස්සේ උත්තරණය කරන්න පුළුවන්. මොකද ওই ප්‍රශ්න ඊළඟ සැරේ අහයි ඉරමෙට. ඒ අහනකොටම අල්ලන්න ඕනේ ශීර්ෂය මොකද්ද? කොහොමද ශීර්ෂය වෙනස් වෙන්නේ? ඔය කියන කතාවට අනුව. ඇතිනේ අපි යමු 2015ට. හරි අපි යමු 2015ට. 2015 ගාන හොඳ පොඩි ලස්සන ගානක්ද මම දැන් එකම වගේ ගණන් ඉතින් අපි බලමු එකම රටාවක් කියන්නේ හරියටම මම කියන පොඩි හරි ප්‍රශ්නයක් අල්ලගෙන ඒක හරියටම අධ්‍යයනය කරන සියුම්ව ඕන එකක් හරි x සමාන 2 වෙන විට y වෙලා ගෙන යන්නේ උඹලා දාපන් මෙන්න මේක වගු හරි x සමාන 2 විට y කියන්නේ මේක එතකොට 2 දාන්න ඕන ඍණ තියෙන ඍණ දෙකේ වර්ගය 2 එක හරි මේක ඉස්සරහින් තියෙන එක නේකට දාලා නෑ දෙකේ වර්ගය 4යි ඍණ 4යි හරි 8යි එතකොට එනවා ධන 3 කතාව හරි අඳින්න කියන එකත් හරි ප්‍රස්ථාරයේ භාවිතයෙන් පහත පිළිතුරු එක හරි y විශාල හෝ සමාන ඍණ 2 වන x අගේ පරාසය ලස්සනයි පොඩ්ඩනේ y විශාල හෝ සමානයි 2 වන x අගේ පරාසය y වල අගය කියන්නේ y වල අගය කියන්නේ y ඛණ්ඩාංකයේ අගය ශ්‍රිතයේ අගය ප්‍රස්ථාරයේ අගය y ඛණ්ඩාංකවල අගය ඍණ 2ට වැඩි අගයන් ගන්නේ මොන x වලටද කියලා අහන්න බං ඒක හරි ලස්සනයි y වල අගය ඍණ 2 නිකන් අපි බොහොම සරලව හිතමු ඊටාම සරල මට්ටමේ කතාවක්නේ
අපි වයිවලගේ ඍණ දෙකට වැඩි අඩු මොනවා හරි ගන්න ඕන නම් අපි ඍණ දෙක වන තැන ගමු. ඒකනේ සාමාන්‍ය කතාවනේ මේ පන්තියේ ඉන්න උන් අඩි 5ට වඩා උසින් වැඩි උන් අඩු උන් වෙන් කරන්න කිව්වොත් අඩි 5 කෝදුවක් අල්ලගෙන ගින් තිය ගියා නම් හරි. ඒ වගේ ඍණ දෙකට වැඩි ගන්න අඩු ගන්න අපි ඍණ දෙක වන බලමු. අපේ වයි ඇඳපු ප්‍රස්ථාරයගේ ඍණ දෙක වන ඇඳපු ප්‍රස්ථාරේ වයි කණ්ඩාංක ඍණ දෙක වෙන්නේ කොතනද? ඍණ දෙක මට්ටම වයි කණ්ඩාංක ඍණ දෙක වෙන්නේ මේ මට්ටමේ. වයි කණ්ඩාංකයේ ඍණ දෙක වෙන්නේ මෙන්න මෙතන වයි මේ මට්ටම වයි කණ්ඩාංකයේ ඍණ දෙකයි. අපේ ප්‍රස්ථාරේ වයි කණ්ඩාංකයේ ඍණ දෙක වන තැන වෙන්නේ මෙතන. එහෙනම් ඍණ දෙක හරහා පිරක් ගහමු. ඒකට මෙන්න මේ මට්ටම කියන්නේ වයි කණ්ඩාංකයේ ඍණ දෙක වන මට්ටම. මේ ඉරේ තියෙන ඕනම වයි කණ්ඩාංකයක් ඍණ දෙකයි. අපේ ප්‍රස්ථාරේ වයි කණ්ඩාංකයේ ඍණ දෙක වෙන්නේ මෙතන. ඇත්තටම වයි කණ්ඩාංකයේ ඍණ දෙක වන x වලගේ තමයි මේ තියෙන්නේ. වයි කණ්ඩාංකයේ අනිත් අගේ ඍණ දෙක වන x අගේ තමයි මේ තියෙන්නේ. දැන් ගානේ කියන්නේ වයි කණ්ඩාංකයේ ඍණ දෙකට වඩා වැඩියෙන් පවතින x ලගේ. මටත් තේරෙන්නේ නැහැ වගේ. x වල මොන පරාසෙට වයි කණ්ඩාංකයේ ඍණ දෙකට වඩා වැඩියෙන්. ඒ ඍණ දෙක මේ මට්ටම ඍණ දෙක නම් වයි කණ්ඩාංකයේ ර්ණ දෙකට වැඩි වෙනවා කියන්නේ මේ උඩට යනවා කියන එකනේ. මේ උඩනේ ඍණ දෙකට වඩා වැඩි. මෙතනින් පහළ කියන්නේ ඍණ දෙකට වඩා අඩුයි කියන එක. කියපු දේ පැහැදිලිනේ. එහෙනම් වයි කණ්ඩාංකයේ ඍණ දෙකට අපේ මේ ප්‍රස්ථාරය හරියටම මෙතන වයි කණ්ඩාංකයේ ඍණ දෙකයි මේ. වයි කණ්ඩාංකයේ ඍණ දෙකයි. ඍණ දෙකේ මට්ටමේ. ඒතර ඇත්තම කතාව මේ වෙලාවේ වයි කණ්ඩාංකයේ ඍණ දෙකට වැඩි. මේ වෙලාවේ ඍණ දෙකට වැඩි. ඍණ එකනේ බං. ඍණ දෙකට වඩා ඍණ එක වැඩිනේ. මේ වෙලාවේ බිඳුවයි ඍණ දෙකට වැඩි. 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 ඍණ දෙකයි මෙතනින් එහාට පැන්න ගමන් ඍණ දෙක අන්න ඍණ දෙකට වඩා අඩුයි එතකොට. එහෙනම් වයි කණ්ඩාංකය ඍණ දෙකට වඩා වැඩියෙන් පවතින x කියන්නේ මොකද්ද? මෙන්න මේ x අගේට වයි කණ්ඩාංකයේ පැවැත්ම කොහොමද? ඍණ 6 7 8ක වගේ මේ පහලින් ඉන්නේ. එහෙනම් මේ වෙලාවේ මේ x ට අනුරූප y වලගේ ඍණ දෙකට වැඩි උඩ ඉන්නේ. එහෙනම් ඇත්තම කතාව හරියටම ඍණ දෙක වෙන්නේ මේ x වලදී. මේ x වලදී තමයි ඍණ දෙක වෙන්නේ. මේ අතරදී මේ අතර තියෙන ඕනම වෙලාවක y හොයාගෙන ගියොත් අපේ ප්‍රස්ථාරයේ y හොයාගෙන ගියොත් මේ අතරින් ඕන තැනකින් අපේ ප්‍රස්ථාරයේ y හෙව්වොත් ඍණ දෙකට වැඩියෙන් ඉන්නවා. මෙතනින් අපි හෙව්වේ මෙතන බිඳුවෙන් හෙව්වොත් ඍණ එකේ ඉන්නවා ඒත් ඍණ දෙකට වැඩි. හැබැයි මෙතනින් මේ පැත්තට ගිහින් අපි y හෙව්වොත් ඍණ දෙකට අඩුවෙන් ඉන්නේ. ඒ කියන්නේ y වල අගය ඍණ දෙකට වඩා වැඩියෙන් පවතින්නේ මෙන්න මේ කොටසේ. මේ කොටසට අදාළ x පරාසය තමයි අහන්නේ. මේ සීමාව මෙතන. මෙන්න මේ x වලදී හරියටම ඍණ දෙකයි. මේ x වලදී හරියටම ඍණ දෙකයි. මේක නිකන් හරියට ඍණ 0.2ක් විතර වගේ කියමුකෝ. මේක 4.2ක් විතර ධන. මේක ඍණ 0.2ක් විතර වගේ. එහෙනම් x වලගේ ඍණ 0.2ේදී y වලගේ ඍණ 2යි ඊට වඩා වැඩි වෙනකොට y වලගේ ඍණ 2කට වැඩි. ඍණ 1 වුණා ඍණ 2කට වැඩිනේ. හරි පැහැදිලි. එතකොට හරි එහෙමනම් එන්න ඕන x ලගේ කොටින්ම මීට වඩා වැඩි මෙතනත් හරි මෙතන ඊට එහා යන්න බෑ. ඒතර පහළ බහිනවා මේ අතර. ඒ කියන්නේ එන්න ඕන x ලගේ විශාල හෝ සමාන ඍණ 2 කුඩා හෝ සමාන 4.2. તો ඍණ 2 වන මට්ටම ගත්තා. හරියටම ඍණ 2 වෙන්නේ මෙන්න මේ අගයන් වලදී. ඒතර මේ අතර x අගයන් වලදී අහුවෙන්නේ අපිට ඍණ 2කට උඩින් අගයන් තමයි. මෙතනින් පැන්නොත් ඍණ 2කට පහළ අගයන් තමයි අහුවෙන්නේ. තේරුණානේ කින්දේ? පැහැදිලිනේ? හරි. ඊට පස්සේ කියනවා ප්‍රස්ථාරයේ උපරිම ලක්ෂයේ කණ්ඩාංක ලියා දක්වා මම ලිව්වා එක. උපරිමේ කණ්ඩාංක 2 3 බලපන් 2 3 ඉන්නේ බලන්න පේනවා එක 2 3. ලියා දක්වා එමගින් දී ඇති ශ්‍රිතේ මෙන්න මේ ආකාරයෙන් ලියා දක්වන්න. මට වැරදුනානේ බං. මට වැරදුනා කියන්නේ මරු වැරදීමක් වුණා ඇත්තම කතාව. ඒකත් හොඳ දෙයක්. ඇත්තටම මට වැරදුනා. හැබැයි මට වැරදි නෑ. මට ලකුණු ඔක්කොම ටික හම්බෙනවා. මට ඒක ෂුවර්. එමගින් නේද බං මගේ ලකුණු උනත් කැපෙන්න පුළුවන් නම් තමයි මම මේක කපලා නිකන් මේ වීඩියෝ එක අයින් කරලා දාන්න මම දඟලන්නේ නෑ. මගේ වැරද්දත් මං කියන්නම්. මට වැරදුනා. මගේ ලකුණු කැපෙයිද කියලා මට බයයි බං. මගේ ලකුණු මං හිතන්නේ කෙලවෙයි කියලා මට හිතෙනවා. මට මේකේ ලකුණු හම්බෙන්නේ නැති වෙයි. මට වැරදිලා තියෙන්නේ. හේතුව මොකක්ද නම් මං ඒක උනනවත් උඹලට මං කරපු දේ කියන්නම්. මං දැක්කේ දැන් ඒක දැක්කේ. ප්‍රස්ථාරයේ උපරිම ලක්ෂයේ කණ්ඩාංක ලියා දක්වා එමගින් දී ඇති ශ්‍රිතේ මේ ආකාරයෙන් ලියා දක්වන්න කියනකොට මම වෙන ක්‍රමයක් අනුගමනය කළා හරියන්නේ මං වැරදි ක්‍රමයක් අනුගමනය කරේ. හැබැයි මං ඒ වැරදි ක්‍රමයේ කියන්න යම් දවසක උඹලට ඒක එන්න පුළුවන්. ඇත්තම කතාව මොකක්ද දන්නවද? මම ඊට කලින් ගානේ අර විස්තර කර ගියා නේද?
විස්තර කර ගියා නේද ශීර්ෂය දන්නවනම් කොහොමද ප්‍රස්ථාරය සීන් කරගන්නේ කියලා සමීකරණය ගන්නකො ඒක මේකේ ලියන්න තියෙන්නේ මුන් ඒක මේ අහලා තියෙන්නේ මේ මම කරේ මොකද්ද මම කරේ වෙන මගුල් වැඩක් මේ බලපන් මම කරපු දේ මම කරේ මොකක්ද දන්නවද මගේ තියෙන මෙන්න මේ ප්‍රස්ථාරය බලෙන් ඒක ඒ ආකාර මෙන්න මගේ වැරදි ක්‍රමය ලකුණු හම්බෙන්නේ නැති මම වරද්දපු ක්‍රමය හැබැයි මේ ක්‍රමය හරි මේ ක්‍රමයට ලකුණු හම්බෙන්නේ නැති එමගින් කියලා කියපු නිසා මේ ක්‍රමයට ලකුණු හම්බෙන්නේ නැහැ. නමුත් හොඳට අහගනින් මෙන්න මේ වගේ සමීකරණයක් කොහොමද අපි අර මෙන්න මේගොල්ලොන්ගේ තියෙන මේ විශේෂ ආකාරයක් තියෙනව නේද? ඒ විශේෂ ආකාරයෙන් කොහොමද ලියාගන්න පරිවර්තනය කරගන්නේ? දැන් මම මේ කියන ඒවා හරි ලකුණු විතරයි මට හම්බෙන්නේ නැත්තේ. මේ වගේ આવොත් මේක වර්ග පූර්ණය කරපන්. වර්ග පූර්ණය කරන්න බෑ. ඇයි ඒ? x වර්ගයේ සංගුණකේ ධන එකනේ ඍණ එකනේ තියෙන ගණන් ඍණක් එළියට ඇදලා මෙන්න මේක මම මේ ඔක්කොම කලින් කරලා තියෙනවා දැන් මේක වර්ග පූර්ණය කරපන් x ඍණ 2 වර්ගය ධන 1 ඍණ 4 දැන් මේ ඍණ ඔහොමම තියාගෙන x ඍණ 2 වර්ගයේ ඍණ 3 දැන් ෂේප් එකකින් මේ ඍණෙන් සීන් කරපන් ඇතුළ අන්න ධන 3 වෙනවා මෙන්න මේ කියනවා අන්න පට්ට සිරයකෝ මේ මුන් කියන ආකාරයට මරුවට හැදිලා මේ k ඍණ x ඍණ 2 වර්ගය මරුවට මේ මම ඒක පට්ට වැරදි ලිව්වේ. මේ y සමානයි k ඍණ x ඍණ h ගේ වර්ගය ආකාරයේ ගණී h කියන්නේ 2යි k කියන්නේ 3යි කියලා තමයි මම ලියලා තියෙන්නේ. නමුත් මම ලොකු වැඩක් කරාට මට ලකුණු හම්බෙන්නේ නැති වෙයි සමහර විට. ලකුණු හම්බෙන්නේ නැති වෙයි. හැබැයි මම මේ කරපු දේ හරිම ලස්සනයි බං හරිම ලස්සනයි. ඍණක් අරගෙන ලස්සන වර්ග පූර්ණය කළා. මගේ මෙන්න මේ රවුම් කරපු එකම තමයි මේ අන්තිමට මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ රවුම් කරපු දෙක තියෙනවනේ දෙකම සමානයි බං. දෙකම සමානයි. හැඩේ වෙනස්. හැඩේ වෙනස්. තේරුණාද කතාව? ඒතර ඇත්තටම උත්තරේ මොකද? උත්තරේ නම් ඕක නෙමෙයි. උත්තරේ නම් ඕක නෙමෙයි. උත්තරේ නම් ඕක නෙමෙයි. උත්තරේ මීට කලින් ගානේ මම විස්තර කරේ අර දඩ ගේමක් මන් දුන්නේ මීට කලින් ගානට කොහෙද? දඩ ගේමක් දුන්නේ මොකද්ද? ප්‍රස්ථාරයේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක ලියා එමගින් දී ඇතිහිතය. එනම් මේක ලියන්නේ උඹලට මතකද? මට මතක නෑනේ. කොහොමද අපි මෙන්න මේ ආකාරයේ මම මතකද උපරිමයක් කියනවා නම් අර එක්ෂණ කියලා ලියන්නේ කොහොම එහෙනම් උපරිම අගේ කීයද 3යි එහෙනම් මේක 3යි උඹලට පේනව නේද මේක 3 උඹලට තේරෙනවා කියන්නේ 3 ඍණ x ඍණ 2 වර්ගයේ බං හිතන්නේ උඹලට ඕක තමයි බං නිකම්ම ලියුවොත් තමයි ලකුණු හම්බෙන්නේ අර වගේ දඩ ගේමක් දුන්නොත් ලකුණු හම්බෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ උඹලට මම කියපු දේ තේරෙන්න ඕනි ඒ කියන්නේ උඹලා දැනගෙන ඉන්න ඕනේ ශීර්ෂය දන්නවනම් හරියටම ප්‍රස්ථාර සමීකරණ ලියන්නේ කොහොමද කියලා. ශීර්ෂයේ ඛණ්ඩාංක දන්නවනම් සමීකරණය කොහොමද ලියන්නේ කියලා දැනගන්න ඕන. දන්නවනේ පොඩි නෝට් එකක් පෙළලා දැන් මගෙම මම ඔය කරපු ටිකම බලපියක පෙරලා අර පැත්තට ඒ කියන්නේ කරන්න ඕන. මෙන්න උපරිමගේ ඒක 3 දැම්මා. උපරිමයක් නිසා ඍණ එන්න ඕන මෙතෙන්ට. ඒක හරි ඍණ. ශීර්ෂයේ ඛණ්ඩාංක 2 නිසා x ඍණ 2 වර්ගය. නිකල්ලගනි. නිකම්ම ලියුවොත් ලකුණු ඔක්කොම හම්බෙනවා ක්‍රමයට මගේ ක්‍රමයට ගියොත් ලකුණු බිඳුවෙන් උඹලට මං හිතන්නේ. හැබැයි මගේ ක්‍රමෙත් මාර සිරා ලස්සනයි. ඒක එතකොට අපි අර මතකෙන් වගේ නෙමෙයි විධිමත් ක්‍රමයකින් ගිහින් තමයි ගත්තේ. වර්ග පූර්ණය එතන කරපු එක ලස්සන නිසා මම ඒක ටිකක් විස්තර කරේ. ඍණක් පොදුවට අරගෙන ලස්සනට ඇතුළ වර්ග පූර්ණය කරත් මේ ආකාරය ගන්න පුළුවන්. මම හිතනවා ඇති කියලා ඒක ආකාරයට ලියා දක්වන්න කියලා විතරයි තියෙන්නේ. ඔව්. මෙහෙමත් ලියලා හැබැයි ලියා දක්වන්න කියලා ලියලා බං එච් වලගේ කෝකටත් කේ වලගේ ලියපන්. කේ වලගේ 3යි එච්චලගේ 2යි කියලා. හරිද කතා කෝකටත් ලියලා තියපන්. කෝකටත් ලියපන්. ඒකට හේතුව තමයි අපේ A level කාලෙත් ඔහම අපේ A level ලත් ඔහම වහනවා. ඒ අහනකොට අපි කියනවා මේ ආකාර ගණී මෙහි මේක මෙච්චරයි මේක මෙච්චර. මම ඒ මතකෙන් තමයි ඇත්තට මේක ලිව්වේ. මේ ආකාර ගණී කේ මෙච්චර කියලා. ඉතින් මට විච්ච වැරද්ද හොඳට උඹලට තේරෙන්න ඕනි. උඹලා ඒක නොකර ඉන්න ඕනි. මගේ විච්ච වැරද්දෙන් දැනුම් කැලලකොත් එකතු කරගනි. හරිනේ කතාව රයිට්. ඊළඟ එකට යමු අපි. ඊළඟ එකත් ටිකක් මරු වගේ මෙන්න බලපන් ලස්සනයි කතාව. මම කිව්වුඹලට මේ වර්ගජ සමීකරණ A level වලටත් කෙලිම වර්ගජ සමීකරණ කියලා සම්පූර්ණ පාඩමක් තියෙනවා. වර්ගජ ප්‍රකාශන කියලා සම්පූර්ණ පාඩමක් තියෙනවා. ඒතර වර්ගජ සමීකරණ කියන අපේ ගානකින් සම්පූර්ණ ගණන් 5යි හදන්න ඕන ගානකින් භාගයක් වර්ගජ සමීකරණ. ඒක හරි පොඩි දේවල් තියෙන ඒක වැඩක් නෑ කතා කරලා මැත්ස් නම් කතා කරලා වැඩක් නෑ මැත්ස් කළ යුතුමයි කියන එක තමයි කතාව. දන්නවනේ අත ගහන්න ඕන විදිය දඩ සිරා විදිහට අත ගහන්න ඕන පට්ටගේ දැන් සෙට් වෙන්න ඕනේ යකෝ පව කට්ට ගෙනකොට අපි ගේමට බහින්න ඕනේ පව කට්ට ගෙනකොට දඩස් ගලන්න කරන්ට් ගියා මට වැඩ කරන්න බැක් කියලා හරියන්නේ ගහගන්න ඉටිපන්දමක් ඒකල ගිනි කූරෙන් ගග හරි වැඩේ කරපන් ඒකයි කරන්න ඕනේ ඒක තමයි ගැම්ම කියන්නේ එතනයි වෙන්න ඕනේ ඒකට වැඩ නොකර ඉන්න හේතුව හොයලා හරියන්නේ අනිවාර්යෙන් ගේමට සෙට් වෙන මේකේ ගොඩ යන්න දැන් මේ ත්‍රිය රටත් එක්ක ආයේ මේ පහසුවෙන් ගොඩ යන්න හම්බෙන්නේ ජීවිතේට මේක අපේකට ඒ නිසා ඉක්මනට තමන්ගේ වැඩේ කරගත්තේ නැත්නම් තමන්ට කවදාවත් රටටවත් සිතක් කරන්න බෑ කො තොපි රටට කොහොම සිතක් කරන්නේ නිකන් හරක් ටිකක් රටට සිත මේ ඉන්න හරක් ටික කරන වගේ තමයි තොපිටත් කරන්න වෙන්නේ කොහෙටවත් නැති මොලයක් නැති මෙලෝ හසරක තේරුමක් නැති
ඉදිරියක් කියන ඉදිරියක් දකින්න හිතන්නවත් දන්නේ නැති උන් වගේ උන් තොපිත් වෙනවා වැඩ හරියට කරේ නැත්තම්. නිකන් හිතපියකෝ නිකන් දැන් ඉන්න හරක් ටිකට මෙලෝ දෙයක් හෙට දවස ගැන හිතන්න උන්ට තේරෙන්නේ අද කාලා අද ඉන්න විතරනේ උන් බලන්නේ. නිකන් හිතපිය නැත්නම් රටක් මෙච්චර කල් වැටෙනකන් යකෝ මොන බූරුවාද යකෝ ඔක නොකිය ඉන්නේ. මෙන්න රට වැටිගෙන මේක කරමු නෑ හෙට පායි මොකද අර මගුලෙක් එදා කතා කරනකොටත් කියනවා එච්චර දුර හිතන්න එපා කියලා. තොපි දන්නවනම් නිකන් හිතලා බලපියව. අර මුදල් ඇමතියා කියන එක කෙලින්ම කියනවා. එච්චර දුර හිතන්න එපාලු. ඒක කියනවා එච්චර දුර හිතන්න එපාලු. මේ ඉන්දියාවට ගිහින් ණය අරන් එන ගමන් කියනවා කෙලවෙන්න යන එච්චර හිතන්න එපාලු. පිස්සු වැදෙනවා. ඒ කියන්නේ මොලේ සයිස් එක පේනවනේ. දැන් හිතපියව. තොපි ඉදිරි අනාගතේ අඩුම ගන්න තමන්ගේ අනාගතේව. නිකන් හිතපියකෝ ඒක ඔය කතා කරලා වැඩ නැහැ. පිස්සු හැදෙනවා මේ වැඩට හුරු වෙලා මැත්ස්ම කරලා ඉස්සරහට යන්න හිතාගෙන නොඉන්න එකෙක් එක්ක යන විදිහ ගැන හිතා ගන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් වැඩ කෙරෙන්න ඕනේ. මොන්නම විදිහකින්වත් වැඩ නොකර ඉන්න හේතු හොයන්න ගියොත් ඉතින් බිඳවන්න වෙනවා අනිවාර්යෙන්ම. ඔන්න මැත්ස් කරන්න හරි සයන්ස් කරන්න සෙට් වෙනවා නම් දැන් තමයි ගේම. දැනුයි පටන් ගන්න ඕනේ. හරි ඇති කියපන්කෝ. මෙන්න මේ කතාව. මේ හරි ලස්සන මේ මාර සිරා පට්ට සිරා කියන්නේ මාර සිරා හරි ලස්සනයි මාර ලස්සනයි දෙකරින මූල තුන යන්න x වර්ග ඍණ 4x ධනයක සමානයි බිඳුව සමීකරණේ මූලයක් බව දී ඇතිට මාර ලස්සනට ඒක අහනවා මාර උඹලා එන ගන්නවා දඩ ගාලා උඩ සමීකරණේ දුන්නට උඹලට පේන්නේ උඩ සමීකරණේ කියලා මම මෙහෙම කතාවක් කියන්න මෙන්න මේක යථාර්ථය මට මේක මම එච්චර හිතුවේ නෑ මෙන්න මම හිතන විදිය අපිට මූල හොයන ක්‍රම දෙකක් තියෙනවා. දෙකක් නේ තුන හතරක් තියෙනවා. වර්ග පූර්ණය කරලා හොයන්න පුළුවන්. සාධක කඩලා ඕනනම් හොයන්නත් පුළුවන්. ඍණ b ධන හොරණ දාලා හොයන්නත් පුළුවන්. මොනවද මූල කියන්නේ? මූල කියන්නේ බං අර ගැලපෙන x ලගයන් ටික. ගැලපෙන x ලගයන් ටික වර්ගජ සමීකරණ විසඳීම යකෝ මම වෙනම පාඩමක් කරා. බලපිය එක ගිහිල්ලා. වර්ග පූර්ණයෙන් පුළුවන්. සාධක කඩලා පුළුවන්. ඊළඟ ඍණ b ධන හොරණ දාලත් පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා. ඇඳපිය ප්‍රස්ථාරය. ප්‍රස්ථාරය ඇඳලා x අක්ෂය කැපෙන තැන් ගනින් ඒත් හරි. එතකොට x අක්ෂය කැපෙන තැන් වලින් දල වශයෙන් ගන්න පුළුවන්. දශම වලින් ගණන් කරලා දල වශයෙන් ඒකත් හොඳ ක්‍රමයක්. හොඳ ආසන්නව ගැනීමේ හොඳ ක්‍රමයක්. ප්‍රස්ථාරය ඇදලා ගන්න එක හොඳම ක්‍රමයක් නෙමෙයි. මොකද හරියටම ගන්න බෑ. ඔය අඳින ප්‍රස්ථාර අපිට හරියටම අඳින්න බෑනේ. අර දඩ පොල් ගෙඩි පෑන් තුඩවල් වලින් අඳින්න බෑ. ඒක හරියන්නේ නැහැ. එතකොට ඒක කොච්චර උනත් ඒක හරියටම ඉන්නේ දශම තිතර ගන්න බෑනේ ඒක. නමුත් හොඳ ක්‍රමයක්. නමුත් ආසන්නව ගැනීමේ හොඳ ක්‍රමයක්. ආසන්නව ගැනීමේ හොඳම ක්‍රමයක්. එකක් තමයි වර්ග පූර්ණයෙන් පුළුවන්. සාධක කඩලා පුළුවන් ඍණ b දාලා පුළුවන් ප්‍රස්ථාරය ඇඳලත් පුළුවන් ඔය මොකෙන් ගත්තත් එන්නේ ගැලපෙන x අගයක් මාරම ලස්සන දෙයක් එතන මේ බලපන් කතාව පට්ට සිරා මේක මාර සිරා ඉස්සෙල්ලා උඹලා දකින්න ඕන මේ මොකාද මේ කොහෙවත් නැති මගුලෙක් නම් තමයි ඔව් ඇත්ත නමුත් එහෙම වුණාට මේකේ මූල නේද උඹලගෙන් අහන්නේ මේක පට්ටම චාටර් නෑ ටිකක් චාටර් වුණාට පට්ටම චාටර් නෑ ඇයි දන්නවද මේක චාටර් තමයි මේක වන x යනු දාපංකෝ සමීකරණයක් නිසා එහා පැත්තට මෙන්න මේක වන x වේ මාර සිරා මේක නම් මේක ලියපංකෝ මේ මම මේ කියන ටික පොඩ්ඩක් ඇඟට වදිනවා මාර ලස්සනට මේක වන x වේ මේක වන x යනු මූල කියන්නේ ඒවනේ මේක ගැලපෙන x එහෙනම් මේක වන x යනු මේක වන x ඇයි මේක ලිව්වේ මගේ මගුල අර යකෝ මගේ සමීකරණේ තියෙන ඍණ x වර්ග දාන මම ඒක හදාගත්තා දැක්කනේ අන්න ඒක මේ මගේ එකක් මේක අසර මන් දාගත්තා. ඒ දාගත්තේ බොහෝම සරලව මං එහා පැත්තට දාලා ඔක්කොම ටික. අවුලක් නැහැනේ. මේක වන x යනු මේක වන x වේ. එහෙනම් මේකේ මූල කියන්නේ මේකේ මූල. මේකේ මූල පට්ට සිරා. මේ කියන්නේ කවුද? එහෙනම් මේකට දාපන් කෙලින්ම y. y සමානයි බිඳුව වන x වේ. y කියන්නේ ඇඳපු y උස බිඳුවක් වන x අගයන්. අර අපි ඇඳපු ප්‍රස්ථාරයේ y උස බිඳුවක් වන x අගයන්. එනම් ප්‍රස්ථාරයේ x අක්ෂයේ කැපෙන x අගයන් වේ. x අගයන් මෙහි මූල වේ. x අගයන් මූල වේ. x වල අගයන් තමයි අහන්නේ. මේක වන x කියන්නේ මේ කැපෙන x අගයන්. ඒ කියන්නේ y අක්ෂයේ y අක්ෂයේ x අක්ෂයේ කැපෙන y බිඳුවක් වන x අගයන්. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ x අක්ෂයේ කැපෙන x අගයන් වේ. එනම් මූල වෙන්නේ මේකේ මූල හෙවත් මේකේ මූල වෙන්නේ ප්‍රස්ථාරයේ x අක්ෂයේ කැපෙන තැනට අදාළ x අගයන් ටික ඒ කියන්නේ 0.3 හෝ 3.7 දාසන්න වේගයක් තමයි එන්නේ. හරිද කතන්දරේ හරි. ඒක මාර ලස්සන කියන්නේ මේවා තමයි මූල. මේ දෙක තමයි මූල. වර්ගයේ සමීකරණ මූල දෙකක් කියන්න පුළුවන්. මේක තමයි මූල. හැබැයි ඔය මූල මේක තමයි මූල දශම වලින්. ඒ මූලය අපිට හොයන්න පුළුවන් ඍණ b දාලා පුළුවන් අරව කරලා පුළුවන් මේව කරලා පුළුවන්. එහෙම නැතුව මුන් අපිට දීලා තියෙනවා. ඉතින් යකෝ අපිට මගුලද කියපන්. මුන් අපිට දීලා තියෙනවා දෙක ඍණ මූල තුන යන්න මේ සමීකරණේ මූලයක්. අපිත් හෙව්වා මූල අපේ ක්‍රමයට ප්‍රස්ථාරය පාවිච්චි කරලා මෙන්න මේ රවුම් කරපු දෙක. උන් කියනවා මූලයක් වෙනවල තව මගුලක්. එහෙනම් ඉතින් මේක හරි තමයි ඔය දීලා තියෙන්නේ. මොකද උඹලා කියන්නේ?
සමීකරණයකට මූල දෙකයි ඉන්නේ. මේ ක්‍රමෙන් හෙව්වත් මූල දෙක වෙනවා. මේ ක්‍රමෙන් හෙව්වත් මූල එකෙක් හොයනවා මේ ක්‍රමෙන්. අනිත් එක හොයනවා මේ ක්‍රමෙන්. අනිවාර්යෙන් ඔය ලැබෙන මූල සමාන වෙන්න ඕනේ. මොකද උඹලා කියන්නේ? ඒක කොහොමද අපි දෙකරින මූල තුන යන්න මේ සමීකරණයේ මූලයක් බව දී ඇත. එහෙනම් මේ සමීකරණයේ මූලයක් මොකක්ද උන් කියනවා මෙන්න මේකලු. අපි හෙව්වොත් මෙන්න මේකලු. උන් කියනවා මේකලු. ඉතින් මුන් දෙන්න සමාන වෙන්න එපා. ඉතින් මේක සමාන වෙන්නේ මේකටද මේක සමාන වෙන්නේ මේකටද? ඇත්තටම මූල දෙකක් තියෙන මුන් අපිට දීලා තියෙන එකයි. වෙන්න පුළුවන්. ඉතින් මේ මෙන්න මේක මූලයක්. මේකත් මූලයක්. දෙකක් මූල වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මට දීලා තියෙනවා දෙකරින මූල තුන කියන එක මූලයක් වෙනවලු. එහෙනම් දෙකරින මූල තුන කියන එක අර ඔරිජිනල් සමීකරණේ මූලයක්. ඒ ඔරිජිනල් සමීකරණයේ මූල දෙකක් අපි දැක්කොත් මෙහෙම එනවා. ඒතර ඇත්තට මේ තුනේශම මූල තුන කියන්නේ එකයිශම ගානක්. උඹලා දන්නා එකයිශම ගානක් කියලා. දෙකෙන් එකයිශම ගානක් අඩු කරාම දශම ගානක් එන්නේ. එතකොට ඒගොල්ලෝ දීලා තියෙන්නේ මෙන්න මේ පළවෙනි අගයද මේ දීලා තියෙන්නේ දෙවෙනි අගයද? තුනේශම ගානක් වෙන්න බෑනේ කවදාවත් මේක. තුනේශම ගානක් වෙන්න මේක ධන වුණොත් තුනේශම ගානක් වෙන්න පුළුවන්. එතකොට උඹලට තේරෙනවද මං කියන්නේ මගේ ක්‍රමයට අපේ ප්‍රස්ථාරය අනුව මේ දෙකේ තමයි මූල වෙන්නේ. ඒගොල්ලෝ කියනවා එක මූලයක් මේක කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මෙන්න මේ අගය මේකට සමාන වෙන්න ඕන. හේතුව මොකද්ද? මේක මූලයක්. ඒක කොහොමද මුන් ගන්න ඇති වර්ග පූර්ණය කරලා මං හිතන්නේ. ඍණ බී දාලා හෝ වර්ග පූර්ණය කරලා. එක ක්‍රමයකින් හොයනවා. තව ක්‍රමයකින් තව එකක් හොයනවා. අන්තිමට බැලන දෙක මේකයි. එහෙනම් මේක මේ එතන විශේෂත්වය මේක මේකට සමාන වෙන්න බැරිද? ඇත්තම කතාව බෑනේ. මොකද මේක තුනේශම ගානක්. මේක අපි දන්නවා එකට වඩා අඩු වගයක් කියලා. එහෙනම් මෙතන තියෙන එකට වඩා අඩු වගයට තමයි මේක සමාන වෙන්න ඕන. මෙන්න මගේ සිංහල මේක වන x කියන්නේ මේක වන x. ඒ කියන්නේ අපේ ප්‍රස්ථාරය හරහා මම හෙව්වා මූල දෙක. ඒගොල්ලෝ x සමානයි දෙකරින මූල තුන ඉහත සමීකරණයේ මූල හරි පොඩි කේසයක් වුණා සුපුරුදු පව කට් එකට සෙට් වුණා. ආයි අලුතින් එනවා මට මතක නෑ දැන් මොකද්ද මෙතන කේස් එක කියලා. උඹලට මම විස්තර කරපු ටික මට යන්තම් මතක මම හැබැයි විස්තර කරා ගොඩක් මම හිතන්නේ. මට දැන් ඒක ගලප ගන්න මතක තිබුණාට හරියට මතක නෑ. කොහොම හරි සාරාංශය මම එදා ඉස්සලා කියන්න ඇත්තේ මෙන්න මේ කිව්වේ මේකනේ මම මේක මූලයක් න අපි ඒක හරි ලස්සන කතාවක් පට්ට ලස්සන කතාවක් පිස්සුවෙන් මම මෙච්චර මේක දාගෙන විස්තර කරන්න බං ඒ වල තියෙන තරමක් තියෙන ඕක යකෝ එකෙක් හොයනවා ක්‍රම දෙකකින් දෙක සමාන කරාම සියලු උත්තර ඇවිල්ලා පිස්සු වේදෙනවා කතාවක් ඕක ඒක දැන් මෙතෙන් ඉතින් ගානට වඩා ගලපා ගන්න නැතුවම අපි මේ හෙව්වේ ප්‍රස්ථාරය ඇසුරේ මූල වර්ග පූර්ණය ඇසුරෙමුත් ඕනනම් මූල හොයන්න පුළුවන් හැබැයි මම වර්ග පූර්ණයට යන්න ඕනේ නැහැ උම්මට මූලයක් දීලා තියෙනවා එහෙනම් මේ දීලා තියෙන මේ හොයපු එකක් යකෝ එච්චරයි එහෙනම් කෙලිම මේක වෙන්න ඕනේ මෙන්න මේ යගේ මේක විය යුතුයි කියලා වගේ ලියන්න තවත් හේතුවක් තමයි ඕනනම් මේක ඇත්තට ඉහත මූලයක් බැවි මේක ඉහත සමීකරණයේ මූලයක් බැවින් එය 0.3 විය යුතුයි එකට වඩා අඩු බැවින් කියලා එය එකට වඩා අඩු බැවින් ඒකට වඩා 0.1 අතරාගයක් නිසා මේක විය යුතුයි කියන කෙලිම හරි හැබැයි මේක කෙලිම ලියන්න පුළුවන් මේක විය යුතුයි කියලා ඕන වරහන් අස්සේ ලියපන් මෙම මූලයේ කියන්නේ එකට වඩා අඩු මූලයක් බැවින් දශම එකට වඩා මේ එකට වඩා අඩු බැවින් නැත්නම් මේ විය යුතුයි වරහන් අස්සේ හේතුව නම් දෙකරින මූල තුන කුඩයි එක නිසා කුඩයි එක නිසා වගේ ලියවන තව ලස්සනයි හැබැයි මොකද මේක ෂුවර් එකටම එකට වඩා කුඩාගයක්නේ එහෙනම් එකට වඩා කුඩාගයක් කියන්නේ මේක තමයි එකට වඩා කුඩාගේ මේක එකට වඩා වැඩි යගේ ඒ කියන්නේ මම ක්‍රම දෙකකින් හොයපු දෙන්න මට සමාන කරන්න පුළුවන් ඒ කියන්නේ මම මගේ අර ඒගොල්ලෝ දීපු මූලය 0.3ට සමාන වෙන්න ඕනේ ඒක අස්සෙන් මම මූල තුන උක්ත කරන්න දඩස් ගාලා මෙන්න එනවා මරුවට 1.7කට ආසන්න ගණක් නෙන්නේ මූල 3 සඳහා ආසන්න අගයක් පළමු දශම ස්ථානයට සොයන්න ලස්සනයි ඒක මාර ලස්සනයි උඹලා කරන්න ඕනේ මේවයි ගානක් කරන් පොඩි ගානක් කරන් හොඳට සියුම්ම ලස්සනට සියුම් අධ්‍යයනයක් කරා නම් හරි. හරි පිළිවෙලට මෙන්න ටික වැඩි විස්තර දීව උඹලාගේ ක්ලාස් වල කරන විස්තර ටිකක් තියෙනවනේ මොනවා හරි. ඒ විස්තර ටිකට අනුව ඒව බැලන්ස් කරගත්තා නම් හරි. ඉස්කෝලේ හරි ක්ලාස් වල හරි කොහෙන් හරි ඉගෙනගෙන තියෙන්න එපා. මේක අති ශීඝ්‍ර පුනරීක්ෂණයක් කියලා උඹලා දන්නවනේ. ප්‍රස්තාර පාඩමක් ඉගෙනුවා නම් මම ඔහොම නෙවෙයි උගන්වන්නේ පට්ට ගේමක් දෙනවා. මොකද මේකේ ප්‍රස්තාර අපිට හරි ලස්සනට තියෙනවා මේක. ඇති කියලා මට හිතෙනවා. අපි යමු ඉස්සරහට. කොහොම හරි ඕක තමයි කතාව. මේ අන්තිම ගණන් ටික මට වැඩිපුරත් එක බොරුවට නම් කියන්නේ බොරුවට කියන වචනේ තියෙනවනේ මේ අවශ්‍ය ප්‍රමාණයට උඩින් පොඩ්ඩක් විස්තර කරන එකේ වාසියක් තියෙන නිසා මම ඒක විස්තර කරේ හරි අපි යමු ඊළඟ ගානට හරි අපි යමු 2016 ගානට 2016 පළවෙනි ගාන 2016 පළවෙනි ගාන පොඩි හොඳ ගානක් විශේෂ දේවල් නෑ නෝමල්මයි තියෙන්නේ ප්‍රස්ථාරේ වගුව හරි ඔක්කොම හරි x සමාන 1 විතර y වෙලා ගියානවා y දීලා තියෙනවනේ උඹලට 4 රින මෙන්න මේකයි y කියන්නේ එක දැම්මත් 1යි ඍණ 1යි කියන්නේ ධන 1යි 5යි. ඒක තීරෙන්න ඕන හරි. එතකොට
ඒක හරි. අඳින්න කියන එකත් ඇඳ එකත් හරි. මේක හරි ලස්සනයි තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසට යමු අඳින කී ප්‍රශ්න නැහැ නේ උඹලට. එතකොට y අඩුවන පරිදි හා y විශාලයි ඍණ 4 කුඩයි හෝ සමානයි 1 වන පරිදි ඇති x හි අගය පරාසය සොයන්න. හරි ලස්සනයි බං ඒක. හරිම ලස්සන කතාවක් වගේ තියෙන්නේ. තේරුණාද කතාව? y කියන්නේ y ඛණ්ඩාංකයේ අපේ ප්‍රස්ථාරයේ y අගය. y අඩුවන පරිදි හා අඩු වෙන්නත් ඕන. ඒ කියන්නේ x වැඩි වෙනකොට අනසිරා x වැඩි වෙනකොට x වැඩි වෙනකොට කියන වචනේ තේරෙන්න ඕන. හේතුව ඒක අපේ ඇඟේ තියෙන්නේ හා රීතිය ASCII තියෙන්නේ. මතකනේ x වැඩි වෙනකොට y අඩු වෙන්නත් ඕන. y අඩුවන වෙන ගමන් y වල අගය ඍණ 4ට වැඩි වෙලා එකට වඩා අඩු වෙන්නත් ඕන වන පරිදි x අගයන් කියන එක මට තේරෙන්නේ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ෂේප් එකේ බලමුද බං? ධනවන පරාසය පුළුවන්ද? පුළුවන්. ඍණවන පරාසය පුළුවන්ද? ධනව අඩුවන පරාසය ඍණව වැඩි වෙන මට මතකත් නැහැ මොන හරි අපි ෂේප් කරා මුල් දවස්වල මතක ඇති පළවෙනි මේකට කලින් වීඩියෝ එකේ. එතකොට දැන් අපි යමු y අඩුවන පරිදි රයිට්. අපි y එකක් වගේ පොඩ අමතක කරමුකෝ. y අඩුවන කියන එක පැත්තකින් තියපන්කෝ. y අඩුවන කියන එක පැත්තකින් තියලා y වලගේ ඍණ 4ට වැඩි වෙලා එකට අඩු වෙන්නේ කොහෙද කියලා බලමුද? ඍණ 4ට වැඩි එකට අඩු. ඒ කියන්නේ ජල මට්ටමක් කියපන් කොහේ හරි මේ වැවක ජල මට්ටමක් කියපන්. ඒ ජල මට්ටම මෙන්න මෙතෙන්ට එනකොට කියලා ඒ හරියට බිමින් දැන් මෙන්න මේ මට්ටමක මෙන්න මේ හරහා අපි මොකක් හරි ඉරක් වගේ මොකක් ගහගත්තා. තව නූලක් ගහගත්තා මේ හරහා. මේ මට්ටම් අතර වගේ කතාව. ජලයේ මේ මට්ටමට පිරෙනකොට කියපන්. අන්න මේ මට්ටමට එනකොට ආයි කියපන්. ඒ වගේ ඒතර අපි කරන්නේ හරියට සීමා දෙකක් ගහගත්තා. වතුර ටැංකියක් කියපන්, බෝතලයක් පුරවන කියපන්. මීටර 8ක් කුසින් හා 9ක් කුසින් තියෙන වෙලාවට තමයි අපි මේක මොන හරි කරන්න පුළුවන්. එහෙනම් 8 ටිකක් ගහපන්, 9 ටිකක් ගාලා ඒ අතර කියන එක චෙක් කරගන්න පුළුවන්. එහෙනම් ගානේ මගෙන් කියනව නේද y වල අගය y අඩුවන පරිදි පැත්තකින් තියපන්. y වල අගය කියන අපි y ඛණ්ඩාංක ප්‍රස්ථාරේ y ඛණ්ඩාංක ඍණ 4ට වැඩි එකට අඩු. ඕ මං කිව්වේ 8යි 6යි 8යි අතර කියපන්කෝ. උස 6යි 8යි අතර. හරි. එහෙනම් ඍණ 4ට වැඩි එකට අඩු. ඍණ 4 මට්ටම ගහපන්. මෙන්න ඍණ 4 වන තැන. ඊළඟට ඍණ 4ට y වැඩි වෙන්නත් ඕන එකට වඩා අඩු වෙන්නත් ඕන. එන එක හරහා ඉරක් ගහපන්. දැන් තේරෙනවද y ඛණ්ඩාංක ඍණ 4 මට්ටම මේ තියෙන්නේ, ධන 1 මට්ටම මේ තියෙන්නේ. කතාව යන්තම් තේරෙනව නේද? එතකොට අපේ ප්‍රස්ථාරේ y වලගේ ඍණ 4යි ධන 1යි අතර තියෙන්නේ මේ අපේ ප්‍රස්ථාරේ මෙන්න මේ වෙලාවේ මෙන්න මේ කතාව ගත්තොත් ඇත්තම කතන්දරය මෙන්න මේ මං අතින් පෙන්නන y උසවල් තියෙනව නේද? මේ y උසවල් ඍණ 4යි ධන 1යි අතර. මේ අතින් පෙන්නන y උසවල් තියෙනව නේද? ඒ හැම එකක්ම ඍණ 4යි ධන 1යි අතර. මෙතනින් උඩට ගියාම එතකොට එකට වඩා වැඩි. කතාව තේරෙන්නේ මේ y කියන්නේ ඔය කියන පරාසය නෙමෙයි. ධන 1යි ඍණ 4යි අතර තියෙන්නේ මෙන්න මේ y කොටස. මෙන්න මේ ප්‍රස්ථාර කොටස. හා මේ ප්‍රස්ථාර කොටස. ප්‍රස්ථාර කොටස් දෙකක් තියෙනවා. ඍණ 4යි ධන 1යි අතර. මොකද උඹලා කියන්නේ මේතනින් උඩ ප්‍රස්ථාර කොටස ධන 1ට වඩා වැඩි කොටස. ධන 1යි 5යි අතර කොටස මේ තියෙන්නේ. තේරුණානේ කතාව? ඉතින් මෙන්න මේ කොටස ප්‍රස්ථාරයේ මේ කොටස තියෙන්නේ ඍණ 4යි ධන 1යි අතර. මේ කොටසත් එහෙම. හොඳට අධ්‍යයනය කරපන්. මෙන්න මේ කොටස තියෙනව නේද? අපි මේ කොටසේ ආරම්භයේ තියෙන්නේ ඍණ 2ේදී තමයි ඍණ 4 වෙන්නේ. එතකොට ධන 1 වෙන්නේ ඍණ 1ේදී. x ලගේ මෙහෙම ඉස්සරහට යන්න y කොහෙද ඉන්නේ? y වගේ හැමතිස්සෙම ඍණ 4යි ධන 1 අතර ඉන්නවා. හැබැයි y වල අගය එන්න වැඩි වෙනවා කියලා උඹලට තේරෙනවද? මෙන්න මේකේ ඉඳන් මෙතෙන්ට යනකොට y වල අගය මේ x ලගේ ඍණ 2 ඉඳන් x ලගේ ඍණ 1ට යනකොට y කියන එක නා වෙනස් වෙන්නේ ඍණ 4 ඉඳන් ධන 1ට. ඒ කියන්නේ අපේ ගැළපෙන පරාසයට තමයි. හැබැයි ඒ පරාසය තුල y එන්න වැඩි වෙනවා. මෙතන ඉඳන් ගත්තොත් මේ 3ේදී ධන 1යි 4ේදී ඍණ 4යි 3 ඉඳන් 4ට x යනකොට y වලගේ හැසිරෙන්නේ ධන 1 ඉඳන් ඍණ 4ට. මෙහෙට යනකොට y වලගේ ධන 1 ඉඳන් ඍණ 4ට අඩු වෙනවා. ගාන කියනවා මොකද y අඩුවන පරිදි හා මේ අතර ඉන්න ඕන. එතකොට y අඩුවන පරිදි එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට x යනකොට අර කියන පරාසය තුල y අඩු වෙනවා. ඒ කියන්නේ මේක හරි. මේක කියන පරාසය තුල නම් ඉන්නවා තමයි. හැබැයි එන්න වැඩි වෙනවා. එහෙනම් මේක නෙමෙයි උත්තරේ. මේ කොටස ගැන තමයි මේ කතා කරන්නේ. මෙන්න මේ කොටස. ඒතර ගානේ ලස්සනට කියනවා y අඩුවන පරිදි හා y වලගේ ඍණ 4ට වැඩි ධන 1කට වඩා අඩු හෝ සමානයි. අසමානතාවය හරියට දකින්න වන පරිදි x අගේ පරාසය.
ඒ කියන්නේ මොන x වලටද ඍණ 4 ධන 1යි ඍණ 4යි අතර තියෙන්නේ ධන 3යි ධන 4යි x ලගේ ධන 3ේදී මෙතන තියෙනවා x ලගේ ධන 4 දිවයි මෙතන තියෙනවා x ලගේ ධන 3 ඉඳන් ධන 4ට වැඩි වෙනකොට y වලගේ ධන 1 ඉඳන් ඍණ 4ට අඩු වෙනවා ගාන කියන්නේ අඩු වෙන්නත් ඕන හැබැයි y වලගේ ඍණ 4ට වඩා වැඩි වෙන්න ඕන එකට වඩා අඩු හෝ සමාන වෙන්න ඕන හරියටම 3ේදී 1යි එහෙනම් එකට වඩා අඩු හෝ සමාන නිසා එක වෙන හරියටම 3ේදී 1යි එක කියන කතාව හරි එහෙනම් එක වෙන්නේ 3ේදී 4ට වඩා අඩු වෙන්න ඕන ඍණ 4ට වඩා අඩු වැඩි වෙන්න ඕනි වැඩි වෙන්න ඕන ඍණ 4ට වඩා වැඩි වෙනවා කියන්නේ මේ අතර තියෙන්න ඕනි. ඒ කියන්නේ හරියටම x ලගේ 4ේදී ඍණ 4යි 4ට වඩා ටිකක් අඩු වෙලාවේ තමයි ඍණ 4ට වඩා වැඩි වෙන්නේ. බොහොම සරලව ගත්තොත් හරියටම නම් එන්න ඕන මෙන්න මේ උත්තරේ කියන එක උඹලා ටිකක් පැහැදිලි වෙන්න ඕන. බොහොම සරලව ඒක හරියට මෙන්න මේ අසමානතා දෙක හරියටම තියෙන්න ඕනේ. සමාන ලකුණ මෙතෙන්ට වදින්න ඕන මෙතෙන්ට සමාන ලකුණ වදින්න නැති වෙන්න ඕන. මොකද ඒගොල්ලෝ හරි ලස්සන කොන්දේසි ටිකක් වයිට පනවනවා. එන්න අඩු වෙන්නත් ඕන. හැබැයි 4 ඍණ 4 වෙන්න බෑ ධන 1 වෙන්න පුළුවන්. ධන 1 වෙනකොට ධන 1 වන x අගය හරි. ධන 1 වන x අගය 3යි. ඒ කියන්නේ x සමානයි 3ේදී හරියටම ධන 1යි. ධන 1ට සමාන වුණාට කමක් නැහැ. ගාන කියන ධන 1ට සමාන වුණාට කමක් නැහැ. හැබැයි ඍණ 4ට වැඩි වෙන්න ඕන. ඍණ 4ට සමාන වෙන්න බෑ. ඍණ 4 වෙන්නට සමාන වෙන්න බෑ. ඍණ 4ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ හරියට මෙතන ධන 4ේදී ඍණ 4 නේ වෙන්නේ. ඍණ 4 වෙන එක වළංගු නෑ. එහෙනම් ධන 4 කියන එක එතනින් අයින් වෙන්න ඕනේ. ධන 4 නැතුව 3ට වඩා වැඩි හෝ සමාන 4ට වඩා අඩු කියන එක තමයි එන්න ඕනේ. හරියටම x ලගය 3 ඉඳන් 4 තුනත් අදාළව 4 දක්වා වැඩි වීගෙන යනකොට y අඩු වෙන ගමන් එයා පවතින්නේ ධන 1යි 4යි අතර ධන 1යි ඍණ 4යි අතර. දැන් ලස්සනට කියනවා අඩු වෙන ගමන් 4ට වඩා වැඩියෙන් ඉන්නත් ඕන 1ට වඩා අඩු වෙන්නත් ඕන 1ට වඩා අඩු 4 ඍණ 4ට වඩා වැඩි සමාන වෙන්නේ නැත්තේ මෙතන ඇයි කියන එක පැහැදිලි වෙන්න ඕන. ඒක හරිනේ මම විස්තර කරන්න ඕන. ටිකක් විතර ඒක ටිකක් අර විශේෂයි අමුතුයි වගේ උඹලා ටිකක් අවුල් කරගන්නයි කියන බයට මම ඒක වැඩි විස්තර කරේ. හරි ලස්සන කොන්දේසි දෙකක් පනවනවා. ධනව අඩු වෙන ධනව වැඩි වෙන ඒ කතාවට වඩා ටිකක් උත් ලස්සනයි ඒකනේ. y අඩු වෙන ගමන් මේ අතර අඩු වෙන්න ඕනේ. එතකොට ජල මට්ටම මේ අතර කිව්වම තාම ජලයේ පීරීගෙන ඉන්නේ අපි පටස් ගාලා ඒ දෙක හරහා ඉරි දෙකක් ගහගෙන ජල මට්ටම මේ වෙලාවට වඩා ස්විච් එක ඕෆ් කරන්න ඕන හරි ඔන් කරන්න ඕන. ජල මට්ටම 4ට වඩා වැඩි වෙනකොට ස්විච් එක ඔන් කරන්න ඕන. වැඩි හෝ සමාන කිව්වොත් සමාන වෙනකොටම හරි. අඩු හෝ සමානට ආය ඕෆ් කරන්න ඕන වගේ කතාවක් ගත්තොත් අන්න ඒ වගේ සිද්ධියක්. තේරුණේ? හරි. ඇති ඒක ඉතින් ඒක තේරුම් ගනින් කොහොම හරි. හරි ටික ලස්සනයි එතන හොඳයි. දී ඇති ශ්‍රිතය මෙන්න මේ ආකාරයෙන් ලියා ඇතැයි සිතමු. මම ආයෙ වරද්ද ගන්න ගියාකෝ. මම ඒක හදන්න ගියා දරවඩ ගාලා. ඒක පොඩි එක මොහොතකින් මට හැබැයි ක්ලික් වුණා මේක මොකද මං හිතුවේ ගාන දකින්නකොට මේ ආකාරයට හදන්න ඕන වගේ කියලා ආයෙත් ඒක වෙනස් වුණා. ලියා ඇතැයි සිතමු. ඒතර අපි හොයන්න ඕනේ නැහැ. මෙන්න මේ ආකාරයට මේක තියෙනවා ලු. හා කියපන්කෝ හරි. PQ ලක්ෂය ප්‍රස්ථාරය මත කැපිටල් M ලෙස දක්වන්න. ඔව් මේකට අනුව මට කියපන් මේ අපේ ප්‍රස්ථාරය නම් මේකේ ශීර්ෂය උඹලට මතකද? ශීර්ෂය වෙන්නේ P, Q නේද බං? මේක බිඳුව වන P හා මේක තමයි උපරිමගේ. මේක උපරිමයක්. එහෙනම් ඇත්තටම මේ අපේ ශ්‍රිතය දී ඇති ශ්‍රිතය කියන්නේ අපි අඳපු එක. අපි අඳපු එක මේ ආකාරයට ලිය ඇතයි සිතමු. එහෙමනම් PQ තමයි ශීර්ෂය ශීර්ෂය. එහෙනම් PQ ලක්ෂයේ ප්‍රස්ථාරය මත ලකුණු කරන්න කියන්නේ මෙන්න මේක ලකුණු කරන්න. මේ M කියන්නේ මෙතන. මේ ශීර්ෂය කියන්නේ මේ කියන්නේ. ශීර්ෂය හරියට මේකේ ශීර්ෂය PQ. එහෙනම් PQ කියන්නේ මේ ශීර්ෂය ලකුණු කරන්න. M ලකුණු කරන්න පෙන්නන්න ඕනේ චර. තේරුණා නේද කියන්නේ? හරි. ලස්සනට කියනවා ප්‍රස්ථාරයේ භාවිතයෙන් මෙන්න මේක වන පරිදි x ධන අගය පළමු දශම ස්ථානයට සොයන්න. ඒක මරු කැමරාව සෙට් කරපම් මේකට. මෙන්න කතාව. මේක වන x මාර ලස්සනයි. ආයිතර පරණ තැටියක් කියන්නේ. අපේ ප්‍රස්ථාරේ නෙවෙයිනේ බං. නෑ තමයි. අපේ එක නෙවෙයි. අපි හදමු අපේ එක වෙන්න. මාර ලස්සනයි. අපි හදමු අපේ එක වෙන්න මාර සිරාවට. මේ මාර ලස්සනයි. x වර්ග ඍණ 2x සමානයි 4 වන x යනු මම මේක ගෙනාව මට ගැලපෙන්න කියන්නේ බං. මගේ එකයි ඉන්නේ 4 ඍණ කියලානේ.
මම ඔක්කොම හතරේ පැත්තට ගිනවා මේ පැත්තට ගිනවා මේ පැත්තට මෙන්න මේක යනු මේක වන x වේ මේක වන x මේ කියන්නේ මේක වන x අවුලක් නැහැ සමීකරණයක ඕන එකක් උසල එහෙට මෙහෙට දාන්න පුළුවන් දැම්ම මේක හදමු මගේ එක තාම හැදුන්නේ නැහැ මගේ එකගේ ඉස්සරහින් 4 ඉන්නවා ෂේප් එකේ ඍණ x එකක් එළියට ඇවිල්ලා ගණින් මේකෙන් ඍණ x එකක් පොදුර අන්න x ඍණ දෙකක් එනවා තේරෙනවද මං කියපු දේ හරි සමානයි බිඳුවන x වේ මේක වන x යනු මේක වන x වේ ඒ කියන්නේ මේක වන x බං මේ අපේ එක මේක වන x වේ මේක මොකಾದ අපේ y සමානයි බිඳුවන x වේ මාර සිරායි ආයිතර අපි අදපු එකම ඉන්නේ මාර ලස්සනයි ඒක මාර ලස්සනයි මේ අපි අදපු එක හදනවා කියන එක මාර ලස්සනයි මේක මම ඒ ලෙවල් වලින් විස්තර මම ඒ ලෙවල් ওই වචන ටික කොහොමම දානවා දැම්මක මම ඒ අර යනු කියනකොට මාර ලස්සනට තේරෙනවා හරි කියන්නේ අපි දීලා තියෙන එක අපේ එකයි එක අසර දාන එක මම දැන් කීපේ කරානේ y සමානයි බිඳුවන x වේ එනම් y සමානයි බිඳුවන x කියන්නේ මොකද්ද y x අක්ෂය කැපෙන තැන ඒකත් පොඩ්ඩක් ලියලා තියෙනවා එනම් x අක්ෂය කැපෙන තැන් වලට අදාළ x අගයන් මෙහි මූල වේ හරිද කතාව බිඳුවන x වේ එනම් x අගයන් දෙකකදී y මේ y අක්ෂය කැපෙනවා x අක්ෂය කැපෙනවා තැන් දෙකකදී මොකද්ද ඍණ 1.2 හෝ 3.2 මං ආසන්නව ගත්ත 3.2 දී කැපෙනවා තේරෙනවද කතාව හරි ගානේ අහනවා වෙන පරිදි ඇති වෙන පරිදි x ධන අගය පළමු දශම ස්ථාන ධන අගය ධන මේක ඍණ අගය මේක ධන අගය එම නිසා එහි ධන අගය මේවා තමයි උත්තර දෙක වර්ගයේ සමීකරණයක් ගැලපෙන උත්තර දෙකක් තියෙනවනේ උපරිම දෙකක් තියෙන්න පුළුවන් ඒවා අපි හොඳට හරි ඇති එක ධන අගය වෙන්නේ ඒතකොට 3.2 තමයි වේගය ටිකක් වැඩිද වන්ද නැහැ එතකොට බොහොම සරල දෙයක් එතන අර කලින් ප්‍රශ්නේ තමයි කිටියක් ලස්සනට මම දැක්කේ එතකොට මේ අර වර්ග පූර්ණය කළ ලියන මෙන්න මේ ආකාරය දකින්න ඕනේ. මෙහෙම තියෙනකොට ශීර්ෂය වෙන්නේ PQ කියන්නේ උපරිමයක්. ශීර්ෂය PQ. මේක බිඳුවට සමාන කරාම තමයි ඉන්නේ. මම තව ටිකක් මේක ලිව්වොත් එහෙම y සමානයි ඍණ වරක් x ධන 3 වර්ගය ධන 10. මොකද්ද මේකේ ශීර්ෂය? 310 නෙවෙයි යකෝ ඍණ 310. මේ කෑල්ල බිඳුවට සමාන කරන්න ඕනේ. එතකොට මේක බිඳුවට සමාන කරාමනේ p එන්නේ. ඍණ 3 10 තමයි ශීර්ෂය එක උපරිමයක්. අවමයටත් අපි ශීර්ෂය කියනවනේ ඒක උපරිමයක්. මේතන ඍණ තියෙන නිසා. මෙහෙම ලිව්වත් හරි 10 ඍණ x ධන 3 වර්ග මම නිකන් කිව්වේ මේක තිබුණොත් 10 උපරිමේ ඍණ 3 10 තමයි ශීර්ෂය. උපරිමයක්. තේරුණානේ කතාව. ඒතර මේ වගේ තැන බය වෙන්න මෙපා. මොන විදිහ දෙයක් ආවත්. ඒතර මේ ගානකදී මෙතන ලස්සනට අපි y බිඳුව ආවා. එතන අර ඒක හදලා පෙන්වන්න ඕන. සමහර වෙලාවට අපි දැන් මෙහෙම හිතමු නිකන් ලාවට මම බොරුවක් නිකන් දාන මෙතන 5 වගේ තිබ්බා කියපන්කෝ 5 වගේ තිබ්බා කියපන් මම නිකන් හදන්නම් එතකොට කරන්න ඕනේ මේක යනු මෙන්න මේක වේ 5 රින මේක වේ මම x වගේ දැන් අපි කරන්න ඕනේ මොකක්ද දන්නවද අපි හදමු මේක මම ලස්සන නිකන් හදලා පෙන්නන්න මේක මෙන්න මේක වේ නිකන් මෙහෙම තිබුණා නම් මේක වන x යනු කියලා මේක වන x එහෙනම් අපි මෙතන හදමු 4 නේ තියෙන්නේ 4 රින x වරක් x රින 2 ධන 1 සමානයි බිඳුව වන x වේ ඒක පට්ට සිරා මාර සිරා මම මේක කියන්නේ මේක එතකොට මේක ඇතුලේ මම මගේ කාය හැදුවා මම අර ඇදපු ප්‍රස්තාරේ දැන් දාපන් මේ තියෙන y එල y ධන 1 සමානයි බිඳුව වන x වේ ඒ කියන්නේ y සමානයි ඍණ 1 වන x වේ අන්න y වලගේ ඍණ 1ක් වන x අගයන් y සමානයි ඍණ 1 වරින් කැමරාව සෙට් කරලා දෙන්න y වලගේ ඍණ 1 වෙනවා කියන්නේ මෙන්න මෙතන මේ y වලගේ ඍණ 1 වන x මෙතන මේක මූල ඒ කියන්නේ මෙන්න මේකේ මූල තමයි මේ කැපෙන තැන් ටික තේරුණානේ ඒක නිකන් කතාවක් කිව්වේ හරි මේ අර පාඩමක් වශයෙන් තිබ්බන මම දෙනවා මේකට මරු ගේමක් උඹලා තේරෙනවා උඹලා දන්නවනේ මේ අති ශීඝ්‍ර පුනරීක්ෂණ දන්නවනේ සිද්ධිය හරි ඇති කියුනේ හරි යමු අපි ඊළඟට හරි අපි යමු 2017 පළවෙනි ගාන එතකොට ඒකෙත් අර සාමාන්‍ය සිද්ධියම තමයි තියෙන්නේ බලමු පොඩි දේවල් ටිකක් තියෙන්නේ මූලික වගුව හරි කියමුකෝ ඒක හරි x සමාන ඍණ 2 දී y වලක් ගහනවා මේක තමයි y කියන ඍණ 2 දාපම ඍණ 2 වර්ගය ඍණ 2 ඍණ 8යි මේකයි මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙයි කියලා කටරි ඒක පුළුවන් වෙන්න ඕන හරිනේ එතකොට අක්ෂය ඇඳගෙන ඒක අඳින එකත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ තුන්වෙනි කොටස යනවා y ඍණව අඩුවන පරිදි ඇති x අගයේ ප්‍රාන්තරය අන්න බලමු y ශ්‍රිතේ අගය කියන්නේ නැතුව දැන් y කියලා කියන්නේ y කියන්නේ ශ්‍රිතේ y කියන්නේත් y අගයන් කියන්නේත් ශ්‍රිතේ කියන්නේ ප්‍රස්ථාරය කියන්නේ ඔක්කොම සමාන වචන. අතර y ඍණව අඩුවන ශ්‍රිතය ඍණව අඩුවන කියන්නේ y ඛණ්ඩාංක ඍණව අඩුවන. y ඛණ්ඩාංක ඍණව අඩුවන. නීති දෙකක් තියෙනවා. y ඛණ්ඩාංකේ ප්‍රස්ථාරය තුල තියෙන ඇඳපු එක උඩ ඉන්න y අගයන්
කොන්දේසි දෙකක්. ඍණ වෙන්නත් ඕන එන්න අඩු වෙන්නත් ඕන. ඍණ වෙන්න ඕන කියන එක සිංහලෙන්ම ඍණ කියනවා. එන්න කියන එක කියලා නෑ. ඒක රීතියකින් එන්න ඕන. එන්න කියන්නේ x ලගේ ඉස්සරහට යන්න y වලගේ අඩු වෙන ගමන් ඍණ වෙන ගමන් අඩු වෙන්නත් ඕන. අපි මෙහි ඉඳන් ඉන්න බලමු මේ බලපන්. මෙහි ඉඳන් ඉන්න අපි මෙහි ඉන්නකොට y වලගේ මෙහි ඉන්නේ ධන පැත්තේ ඉන්නේ. ධනව එන්න අඩු වෙනවා. මෙතනින් යනකොට ඍණ පැත්තේ එන්න අඩු වෙනවා බං සිරා. මෙතෙන්ට යනකම් එන්න අඩු වෙනවා. දැන් මෙතනින් එහාට යද්දී ඍණ පැත්තේ එන්න වැඩි වෙනවා හැබැයි. ඒ මේ මට්ටමට මේ මට්ටම වැඩි. ඍණව වැඩි වෙන පරාසය. මෙතනින් එහාට පැන්නම ධන එන්න වැඩි. ධනව වැඩි වෙන පරාසය. අපි කලින් කතා කරේ. එහෙමනම් y ඍණව අඩුවන පරිදි ඇති x යගේ පරාසය කියන්නේ හරියට මෙතනදි බිඳුවයි පැන්න ගමන් ඍණ එන්න අඩු වෙනවා. ඍණව අඩුවන කියලා කියන්නේ තේරෙන්න ඕනි. ඍණව අඩුවන පරාසය x විශාලයි මෙතන 0.4ක් විතර ඍණ 4.4ට වඩා වැඩි ඍණ 2ට වඩා අඩු වෙලාවේදී y වලගේ එන්න අඩු වෙනවා. එන්න අඩු වෙනවා ඍණ වන ගමන්. කොන්දේසි දෙකක්. තේරුණා නේද? පැහැදිලිනේ? හරි. යමු හතරවෙනි එකට. දී ඇති ශ්‍රිතේ මේ ආකාරයෙන් ප්‍රකාශ කරන. හරි ලස්සනයි බම්. මේක ලස්සනයි. මේ ආයතර එදා අපි අර කරුවර මට කලින් වර්ධුනේ මෙන්න මෙතන මේ දෙකේ වර්ගයේ ඍණ 2 ඍණ 4 මේ ඔක්කොම මම කරලා තියෙන වර්ගජ ප්‍රකාශන මේක අර අලුතෙම බලන පිරිසක් ඉන්න උන් සමහර විදිහට කියන්නේ මේක අපි දැන් මේ 20 ගාණක් නෙමෙයි යන්නේ. ඊට කලින් අපි මේ ඔක්කොම පිළිවෙලට කර වර්ගජ සමීකරණ වර්ගජ ප්‍රකාශන ඔය හැමදේම පොඩි ඒ හරියටම සෙට් වෙනවා නම් ඒ මුලින් ඉඳන් ඒ ටික ඉතින් බලලා තියෙන්න ඕනේ. නැතුව ඉතින් කොහොමද කරන්න බෑනේ ඒක. හරි කෙලිම වර්ග පූර්ණ කරා වර්ග පූර්ණ වෙනම හොඳට කතා කරා. මේක තමයි ආකාරය. මේ මන්දරේ උඹලගේ එකෙත් ලියනම ඇති. නමුත් අපේ ඒරියල් වල නම් අපි මේක ලියන්න ඕනේ. මේ ආකාරයට ප්‍රකාශ කරන්න කියනකොටම ලියපන්. මෙය y සමානයි x ධන a වල වර්ගය ධන b ආකාර ගනී. a කියන්නේ 2යි b කියන්නේ ඍණ 6යි. තේරුණානේ කතාව? හරි ලස්සනයි. මම අන්න අතන අර දිග හැල්ලක් මම ලියලා තිනවා. ඒකට හේතුව මාර ලස්සනයි උඹලගේ ඇඟට එන්නේ නැහැ මූලයක් කියන්නේ මොකක්ද කියන එක ඇඟ ඇතුළට හරි ලස්සනට දෙන්න ඕන. එච්චර මම දඟලන්නේ කියන්නේ මගේ ඇඟෙත් ඒක ලොකුවට තියෙනවා. ඒකට හේතුව වර්ගජ සමීකරණ වෙනම ඒලවල පාඩමක් තියෙනවානේ. ඒතර ඒකේදී අර ඒරියල් ලුම්පව හරියට දන්නේ නැහැ. කියන්නේ උන්ගේ ඇඟ ඇතුලේ නැහැ මූලය කියන එකේ නියම ස්වරූපය. ඒකයි විශේෂත්වය. අපි යමුකෝ එතෙන්ට. මේ බලමු පස්වෙනි එක x වර්ග ධන 4x ඍණ 2 සමානයි බිඳුව සමීකරණයෙහි ධන මූලය පළමු දශම ස්ථානයට සොයා මූල 6හි අගේ සඳහා ආසනකයක් ගන්න. මේ සමීකරණයේ මූලයක් සොයන්න කියලා කියන්නේ. එතකොට මේක සමානයි බිඳුව වන x තමයි මූල කියලා කියන්නේ. මේක ගැලපෙන මොනාගේ දැම්මොත්ද මේක ගැලපෙලා බිඳුව වෙන්නේ. මූලය කියන්නේ එකට මූලය මම දිගට මත විස්තර කරන්නේ. මූලය හොඳ නැගේ තියෙන්න ඕනි. මූලය කියන්නේ මෙයාට ආදේශ කරාම ගානට බිඳුව වෙලා ගැලපෙන අගේ වර්ගයේ සමීකරණ බොහෝ දුරට දෙකක් තියෙනවා. එකක් තියෙන්න පුළුවන්. අපි කතා කරා මම හිතන්නේ එකක්වත් නැති වෙන්නත් පුළුවන්. තුනක් තියෙන්න බෑ. තේරුණානේ කියන්නේ? එතකොට මේක සමානයි බිඳුවන x අගයන් කියන්නේ මේ කියන්නේ අපි ඇඳපු y ම තමයි බං. අපි ඇඳපු y සමානයි බිඳුව වන x අගයන් වේ. හරිම ලස්සන වාක්‍යයක්. මේක සමානයි බිඳුව වන x අගයන් තමයි අපිට ඕන. මූල කියලා කියන්නේ මේක සමානයි බිඳුව වන x කියන්නේ මූල යනු y සමාන බිඳුවන x අගයන් වේ. එනම් x අක්ෂයේ කැපෙන ලක්ෂවල x අගයන් වේ. y වලගේ බිඳුවක් වන x අගයන්. y කියන්නේ y ඛණ්ඩාංක. y ඛණ්ඩාංක අපේ ඇදපු ප්‍රස්ථාරේ y ඛණ්ඩාංක බිඳුවක් වෙන්නේ. x අක්ෂයේ කැපෙන තැන x ඛණ්ඩාංකය. x අගයන් වේ. එනම් x සමාන ඍණ 4.4 හෝ ධන 0.4 රූපෙත් එක්ක අපි ගත්තේ. හරිනේ කතාව? හරි. එම නිසා මෙහි ධන මූලය x සමානයි 0.4යි. ගානේ අහන්නේ ධන මූලය. සමීකරණයේ ධන මූලය දශම ස්ථානයකට පළමු දශම ස්ථානයට සොයා. මේ ධන මූලය පළමු දශම ස්ථානයේ 0.4යි. මේක නොලිය ලිව්වට අවුලක් නැහැ. මම දෙකම තියෙන නිසා උඹලට එකක් පැහැදිලිවෙන් ලිව්වේ. තේරුණා නේද කතාව? ඒක හරි ලස්සනයි බං. හරිම ලස්සනයි. ඒ කියන්නේ මෙන්න මේ සමීකරණයට 2 3 5 වගේ දැම්මට ගැලපෙන්නේ නැහැ. හැබැයි 0.4 වගේ අගයක් දැම්මොත් ගොඩක් දුරට බිඳුව වෙනවා. අයි බං ඒ ගොඩක් දුරට කිව්වේ. ඒ පළමු දශම ස්ථානෙට අපි වටේලා ගත්තේ ආසන්නව බිඳුම වෙනවා. හරියටම ගත්තොත් මේක හරියට තව හරිනම් හරිය ලස්සන ප්‍රස්ථාරය ඇදලා පිළිවෙලට ගන්න ඕනේ. ඒ ගන්නතත් දශම ස්ථාන 5 6කට වගේ හොයාගන්න අපිට බෑනේ. කොහොම කිව්වත් ආසන්න අගයක් තමයි.
ඒතර මේ x සමානයි 0.4 කියන එක මූලයක්. මූලයක් කියන එක මාර ලස්සනයි. මේ සමීකරණේ ගැලපෙන අගේ විසඳුම් කියන්නේ. විසඳුමක් කියන්නේ මූලයක් කියන ආදේශ කරාම ගානට ගැලපෙන්න ඕන. එහෙනම් 0.4 ආදේශ කරාම මේකට ගැලපෙනවා කියන එක තමයි ඒකේ තේරුම. ඒක මාර ලස්සන කතාව මේක මූලයේකි. මෙන්න මාර ලස්සන මගේ සිංහල ටික බලපන්. එනම් x මට උඹලට මේ දැනුමයි දෙන්න ඕනේ. x සමාන 0.4 x වර්ග ධන 4x ඍණ 2 සමාන බිඳුවෙහි මූලයකයි. බා මේකේ මූලය දැන් අපි හෙව්වේ මූලයකි. එනම් මේක කියන්නේ කවුද කියපන්? අර ඉස්සලා සීන් කරගත්ත එක. වර්ග පූර්ණේ කරපු එකනේ. ප්‍රකාශනයක් හරි සමීකරණයක් හරි වර්ග පූර්ණය කරා කියලා අර්ථය වෙනස් වෙන්නේ නැහනේ. x වර්ග ඍණ 9 කියන්නේ x ඍණ 3 x ධන 3 දෙකම එක. එනම් මේකේ මූලයකි. එනම් මේකෙහි මූලයකි. මේකව නෙමෙයි ඉන්නේ. මරු සිද්ධිය කියන්නේ මූලයක් නම් මොකද්ද කරන්න පුළුවන්? මූලය මට ෂේප් එකේ එක්ස්ට්‍රා ආදේශ කරන්න පුළුවන් විසඳුම. දැන් මේකේ 5 කියන එක මේකේ මූලයක් නම් 5 මෙතෙන්ටයි දාලා සුළු කරාම බිඳු වෙන්න ඕනේ අනිවාර්යෙන්. 0.4 මූලයක් නම් 0.4 මෙහෙම දැම්මම බිඳු වෙන්න ඕනේ. මේක කියන්නේ මේකමනේ. එහෙනම් මේකට 0.4 දාමු අපි. මේකේ මූලයක්. මේක කියන්නේ අර උඩ එක. මේකේ මූලයක් 0.4. ඒ කියන්නේ මේකේ මූලයක් 0.4. අපි දන්නවනම් සමීකරණයක මූලයක් මේ මූලයේ ගිහින් ආදේශ කරාම ගානට බැලන්ස් වෙනවා. ඒ කියන්නේ එනම් මෙන්න මේකට මට ආදේශ කරන්න පුළුවන් 0.4. 0.4 ධන 2 වර්ගයේ ඍණ 6 සමානයි බිඳුවයි. දැන් ඒකෙන් මට එනවා මේක එහා පැත්තට දැන් 6 කියන්නේ 2.4 වර්ගය. මම ගන්නම් වර්ගමූලය. ඒතර වර්ගමූල 6 සමානයි 2.4යි. ධන හෝ ඍණ දාන්නේ නැහැ. හේතුව තමයි මම උඹලට විස්තර කරා. වර්ගමූල 6 කියලානේ අහන්නේ. වර්ගමූල 6 මෙන්න මේ වර්ගමූල 9 උත්තරය 3යි. මම ඉදත් කිව්වා x වර්ග සමානයි 9 නම් x කියන්නේ ධන හෝ ඍණ 3යි. කවුරු හරි අහනවා නම් වර්ගමූල ලකුණ දාලා අගය ධනාගය විතරයි දෙන්නේ. අපි නම් වර්ගමූල ලකුණ දාන්නේ ධන හෝ ඍණ දෙකම දෙන්න ඕනේ. ඇති. එහෙනම් මේකේ අගේ වර්ගමූල 6 කියන්නේ 2.4යි. ඒක තමයි කතාව. තේරුණා නේ? මම හිතුවා ආසන්න දශම ස්ථානෙට වගේ කතාවක් නෙමෙයි කියන්නේ. හරි. එතකොට ඕක තමයි සිද්ධිය. පොඩි ලස්සන දෙයක්. හොඳ නැවතත් ගනි. විහිළුවක් තමයි. ඉතින් වැඩේ තියෙන ඒලවලුත් තනිකර විහිළුවක් නේ බං. ඒලවල තනිකර විහිළුව වර්ගයේ සමීකරණයේ තනිකරම විහිළුවක්. මූල දිගට මූල. මූලය කියන්නේ ආදේශ කරාම ගැලපෙන අගේ. මූල සොයන්න කිව්වොත් හොයන්නත් පුළුවන්. හොයන ක්‍රම කීපයක් තියෙනවා. වර්ග පූර්ණයෙන් පුළුවන්, ඍණ බිදාලා කරන්න පුළුවන්, සාධක කඩලා හොයන්න පුළුවන්. ඊළඟට ප්‍රස්ථාරයක් ඇඳලා අර බිඳුවෙන් තැන් වලින් හොයන්න පුළුවන්. දශම ස්ථාන වලට ඕන නම් ප්‍රස්ථාරයෙන් හොයන එක තමයි හොඳම දේ. මූල වශයෙන් ඕන නම් වර්ග පූර්ණය කළා මේ වගේ හොයන එක තමයි හොඳම දේ. තේරෙන්න ඕනේ. ඒක කොහොම හෙව්වත් මූල. ඒක ප්‍රස්ථාරයෙන් හෙව්වම දශම මූල එනවා. අර වර්ග පූර්ණ වගේ කරා මූල වර්ග මූල වලින් වගේ උත්තරනවා. කරණීය ආකාරයෙන් කියන්නේ. තේරුණා නේ කින්දේ? හරි පැහැදිලි නේ? එච්චරයි. 2017 ඉවරයි. හරි. හරි අපි යමු 2018ට 2018 පොඩි ගානක් වගේ හොඳට පොඩි ගානකට තමයි යන්නේ තුන්වෙනි ගානේ වර්ගයේ සිටෙහි සමමිතිය සැලකීමෙන් x සමාන 4 වට y හි අගය ලබා ගන්න. උඹ දැක්කද විශේෂත්වය? මම දැක්ක විදිහට මේකේ එකම ප්‍රශ්නේ තමයි සමීකරණේ දුන්නේ නැහැ නේ. ශ්‍රිතයේ සමීකරණේ දීලා නැහැ. ප්‍රස්ථාරයේ සමීකරණේ දීලා නැහැ. දෙන්නේ නැතුව තමයි යන්නේ. ඒකට ලස්සනට අහනවා. සමමිතිය සැලකී සිංහල හොඳට කියවන්න ඉතින් පොඩි උන්දි සිංහල කියවන්න එපා සිංහල පුරන්න ඕනේ සමමිතිය සැලකීමෙන් අගේ ලියන්න කියලා කියන්නේ. එතකොට විශේෂත්වය ගානේ පැහැදිලි කරනවා. දැන් මේකේ වර්ගයේ ස්විතයක් නෑනේ හොයන්න. මේ සමීකරණ දීලා නෑනේ. ඒක අගේ ආදේශ කරන්න බෑ අපිට. අපි දන්නේ නෑ ඒක. වර්ගයේ ස්විතයෙහි සමමිතිය සැලකීමෙන් x සමාන 4 විට y හි අගය. දැන් මේ පහේදී 6යි. මේ දෙක මේ 6යි 6යි. 1යි දන්නේ නෑ. 2යි ඍණ 2යි 3යි. එහෙනම් අනිවාර්යෙන් 1යි වෙන්න ඕනේ. ඒක තේරෙනවද කතාව? නිකම්ම නිකන් ලියන්න විතරයි තියෙන්නේ. හොයන්න ක්‍රමයක් නැහැ. x සමානයි 4 විට y සමානයි 1යි. එච්චරයි. ආයෙ වෙන කියන්න දෙන්නේ නැහැ නේ. කතාවේ පොඩි ලස්සනකුත් තියෙනවා. සම්මිතිය කියන එක අපිට කියන්නේ දෙපැත්ත බැලන්ස් කරලා බලන්න කියලා කියන සම්මිතිය කියන එක දන්නවනේ. හරි. එතකොට දෙවෙනි එක තියෙනවා අඳින්න කියලා. ඒක අඳින එක ප්‍රශ්නයක් නැහැ. x හි 3 x යගේ බිඳුවේ සිට දෙක තෙක් වැඩි වෙන විට y හි හැසිරීම මට තේරෙන්නේ නැහැ. නිදහසේ හොඳට කල්පනා කරන්න x වල අගය කියන්නේ x කණ්ඩාංක x වගේ බිඳුවේ සිට දෙක තෙක් මේ බිඳුව මෙතන x වගේ දෙක තෙක් කියන්නේ මෙතන බිඳුවේ නම් දෙක තෙක් වැඩි වෙන විට y හි හැසිරීම බිඳුවේදී y ඉන්නේ එකේ මෙහෙම ඉස්සරහට දෙකේදී y ඉන්නේ ඍණ 3 මෙයා මෙතින් දැන් මෙතෙන්ට යනකොට y කණ්ඩාංකය මෙතන තිබුණු y කණ්ඩාංකය මෙතෙන්ට ගිහින්
ඒ කියන්නේ y කණ්ඩාංකයේ 1 ඉඳන් ඍණ 3ට අඩු වෙලා 1 සිට ඍණ 3 තෙක් හැසිරීම විස්තර කරන්න. සිංහලෙන් වගේ ලියමු. බිඳුවේ සිට 2 තෙක් වැඩි වන විට y අගය 1 සිට ඍණ 3 තෙක් අඩු වේ කියලා ලියවනම් හරි මං හිතන්නේ. බලපන් කැමරාව සෙට් කරපන්. y අගය 1 සිට ඍණ 3 තෙක් අඩු වේ. මං හිතන්නේ මේකත් එන්න ඕන අනිවාර්යයෙන්ම. මේකේ තමයි මේ තෙක් කියලා වචනේ එන්නත් ඕන. ඒගොල්ලොත් කියනවා 2 සිට මේක තෙක් වැඩි වෙන විට. අපිත් කියමු මේකේ සිට මේ තෙක් අඩු වේ. පොඩි කතාවක් තියෙනවානේ. හරි. එතකොට කියනවා අඳින්නේ හරි. විස්තර කරන්න. වර්ගජ ශ්‍රිතය මේ ආකාරයට ප්‍රකාශ කරන්න. හරි ලස්සනයි. උඹලට මතකයි නේද කතාව? මම ආයෙසරයක් විස්තර කරන්නම්. මෙන්න මේක තමයි දැනගෙන ඉන්න. දැන් කාලේ මේක ටිකක් අහන ගතියක් තියෙනවනේ. x ඍණ a වල වර්ගය ධන b. මේකේ ශීර්ෂය ab. තේරෙන කතන්දරේ y සමානයි x ධන 5 වර්ගය ධන 10. මේක අවමයක් ශීර්ෂයේ කණ්ඩාංක ඍණ 5 10. මේක බිඳුවට සමාන කරාම එන අගය තමයි. මේක බිඳුවට සමාන කරාම එන්නේ a නේ. a b තමයි ශීර්ෂයේ කණ්ඩාංක. මේක අවමයක් x වර්ගයේ සංගුණකේ ධනයි. අවමයක් මේක ශීර්ෂයේ වෙන්නේ ඍණ 5 10. ඍණ 5 10ට අවම වෙන්න මෙහෙම යන එකක්. තේරුණානේ කතාව. එතකොට මේක ගත්තොත් y සමානයි ඍණ 4 ඍණ x ධන 1 වර්ගය. මේක අනිවාර්යෙන්ම උපරිමයක්. x වර්ගයේ සංගුණකේ ඍණයි උපරිමයක් ශීර්ෂය ඍණ 1 ඍණ 4. තේරුණානේ කතාව. ඒතර මෙහෙම ලියන්නත් පුළුවන්. y සමානයි ඍණ x ඍණ 5 වර්ගය ධන 10 ධන 3 ධන 2 13 කියමු. මේක ගත්තොත් උපරිමයක් ශීර්ෂයේ 5 13. තේරුණානේ කියන්නේ. එතකොට දැන් කතාව ශීර්ෂය දන්නවනම් අපිට කියන්නේ පුළුවන් කියන්නේ. දැන් මේකේ ශීර්ෂය අපි දන්නා මේ ප්‍රස්ථාරය අපි දැක්කා. මේකේ ශීර්ෂය මොකද්ද? මේකේ ශීර්ෂය වෙන්නේ ඇත්තටම ශීර්ෂය කවුද? ශීර්ෂය වෙන්නේ ඔබලා දැක්කනේ. 2 ඍණ 3. 2 ඍණ 3 නම් මෙන්න මේ 2 ඍණ 3 ශීර්ෂය එන විදිහට y සමානයි කියලා ලියන්න ඕනේ. y සමානයි x ඍණ 2. ඒතර 2 එනවා. ඍණ 3 එන්න ඍණ 3 වර්ගය මේක තමයි ආකාරය. තේරුණේ? මේකෙදී මේක x ඍණ මෙය අර මේ ආකාර ගණී කියන්න නම් ඕනේ ආකාරයට ප්‍රකාශ කරන්න කියන්නේ. හරි x ඍණ 2 වර්ගය හරි. a කියන්නේ 2යි b කියන්නේ ඍණ 3යි. තේරුණානේ? හරි. ඊළඟට ටිකක් අමුතු ලස්සන පොඩි දෙයක් තියෙනවා. y සමානයි t යනු x අක්ෂයට සමාන්තර සරල රේඛාව. කිව්වන් නිකන් ලාවට ගත ප්‍රස්ථාරයට සෙට් කරපන් කැමරාව. මෙන්න y සමානයි t කියන ප්‍රස්ථාරය මම මේ ඇඳි. මේ වගේ ලා ටිකක් ඇඳ ගන්න පුළුවන්. එහෙම නිකන් ඇඳලා කිසි වැරද්දක් නැහැ. මේ තියෙන y සමාන t. ඒක මේ පැත්තෙන් ගන්න ඕනේ උඩ පැත්තෙන් ගන්නත් පුළුවන්. මම ඉතින් උඩ පැත්තෙන් ගත්තා නම් මම මෙහෙන් ගත්ත එක අවුලක් නැහැ. කොහොම කිව්වත් කමක් නැහැ. y සමාන t රේඛාව තමයි මේ තියෙන්නේ. y සමාන t යනු x අක්ෂයට සමාන්තර සරල රේඛාවකි. මෙම රේඛාව සහ වර්ගජ ශ්‍රිතයේ ප්‍රස්ථාරය x කණ්ඩාංක ධනවන ලක්ෂ දෙකකදී ඡේදනය වීම සඳහා t පිහිටිය යුතු ප්‍රාන්තරය කුමක්ද? පොඩි දෙයක් බං. මේ දෙක කැපෙන ලක්ෂ තියෙනව නේද? ඒ කැපෙන ලක්ෂවල x ශ්‍රිතයේ ප්‍රස්ථාර x සරල රේඛාව සහ වර්ගජ ශ්‍රිතයේ ප්‍රස්ථාරය x කණ්ඩාංකයේ ධනවන ලක්ෂ දෙකකදී ඡේදනය වීමට. ඡේදනය වෙන ලක්ෂවල x කණ්ඩාංකය කියපම මේ සාධාරණ එකකේ මෙන්න x කණ්ඩාංකය මෙන්න x කණ්ඩාංක දෙකම ධනයි. එතකොට මේ මෙතනින් සර රේඛාව ඇන්දොත් එහෙම එතකොට මෙන්න ඡේදන ලක්ෂය මෙන්න ඡේදන ලක්ෂය. එතකොට මෙතනින් ඇන්දොත් එහෙම එතනින් ඇන්දොත් එහෙම ඡේදනය වෙන්නේ නැහැ. එතකොට මෙතනින් ඇන්දොත් එතනින් ඇන්දොත් ඡේදනය වෙන්නේ එක තැනකදී විතරයි. දෙකකදී කැපෙන්න ඕන කියලා කියනවා බං. ගානේ හරිය ලස්සනට කියනවා. x කණ්ඩාංක ධනවන ලක්ෂ දෙකකදී ඡේදනය වීම සඳහා මෙතනින් ගත්තොත් එකකදී කැපෙන ස්පර්ශ වේලාව කියන්නේ. මෙතනින් වගේ ගත්තොත් ඡේදන ලක්ෂ දෙකක් තියෙනවා බං. ඒ ඡේදන ලක්ෂ එකක් ඍණාගයක් අනිත් එක ධනාගයක්. ඒ කියන්නේ මේ රේඛාව මෙතනින් පහළට ගත්තොත් හරි ලස්සන මේ A level වගේ විස්තර වෙන්නේ බං. A level මීට වඩා හොඳ ලස්සනට විස්තර වෙනවා. නමුත් A level ටිකමයි මේ විස්තර වෙන්නේ. ඒක මාර ලස්සනයි. A level කියන්නේ මේ ටිකමයි අන්තිමට. මෙතනින් මේකට ලස්සන වචන එහෙමත් තියෙන මූලතාවත් ටිකයි. ඉතින් කතා නොකරමු අපි. මෙතනින් පහළට ගත්තොත් මේ රේඛාව මෙතන මෙන්න මේ වෙලාවේ ඡේදනය වෙන්නේ නැහැ. මේ වෙලාව එකයි. මේ වෙලාවේ හොඳට ඡේදනය වෙනවා. ඒ ඡේදනය වෙන තැන් දෙකේම x අගයන් දෙකම දානයි. එලෙල. මෙතෙන්ට ගියොත් ආයෙත් ඡේදනය වෙනවා. හරි. මෙතෙන්ට මේ වගේ තැනකට ගියොත් ඡේදනය වෙනවා. මෙන්න මේ රේඛාව මේ මෙතන x කණ්ඩාංක ධන දෙකකදී මෙතනින් උඩට ගියොත් එතකොටත් ඡේදනය වෙනවා තමයි. ඡේදනය වෙන්නේ හැබැයි ධනාගයන් වල තමයි. එලෙල යකෝ.
මෙතෙන්ට ගියොත් ඡේදනය වෙනවා තමයි ඡේදන ලක්ෂවල x කණ්ඩාංක හැබැයි ඍණකුයි ධනකුයි එන්නේ. පොඩි කේසයක් යනවනේ. එහෙනම් හරියටම ධන දෙකකදී ඡේදනය වෙන ලක්ෂවල x කණ්ඩාංක දෙකම ධනවන පරිදි රේඛාව කොතනින්ද සීමා නවතින්න ඕනි? පහළට යන්න බෑ, ගෑවෙන්න බෑ. මේක හරි. තාමත් හරි. කැපෙන දැන් දෙකේම x වගේ ධනයි. මෙතනින් පැන්න ගමන් කියලා වෙනවා. ඒ කියන්නේ මෙතනින් තමයි සීමා වෙන්න ඕනේ කියලා බර තේරෙන්න ඕනේ. මෙතනින් සීමා වෙන්න ඕනේ. මෙන්න මේ වෙලාවේ කැපෙන තැන හරියටම කැපෙන තැන බිඳුවයි ධනාගයයි මීටර් තව ටිකක් අඩු කරපු ගමන් කැපෙන්නේ ධන දශමාගයකුයි එල. ඒ කියන්නේ හරියටම මෙතනින් උඩට පනින්න ඕන ඉර මේ හරි මේ තෙක් අඳින්න පුළුවන්. ගණිතමය වශයෙන් මේක ළඟට මෙනකන් එන්න පුළුවන් තේරෙන්න ඕනේ. ඒ කියන්නේ කතාව එතන මේ t කියලා අපි ගත්ත මෙයාගේ y සමාන මේ යන රේඛාව මේ රේඛාවේ අගය ගානේ කියනවා වන පරිදි t පිහිටන්න. ඔව් t කියලා අපි යන්නේ y සමාන ඍණ දෙක ඇන්දොත් තැන් දෙකදී කැපෙනවා. y සමානයි භාගය ඇන්දොත් ඒත් තැන් දෙකකදී කැපෙනවා. y සමානයි ඍණ එක ඇන්දොත් ඒත් තැන් දෙකකදී ධන තැන් දෙකකදී කැපෙනවා. x අගයන් කැපෙන තැන් දෙකේම x අගයන් ධනයි. එහෙනම් ඍණ 3ට වැඩි t වලගේ එකට අඩුයි. t ඇත්තම මම මෙතන ලිව්වා. t විශාලයි ඍණ 3 කුඩයි 1. කෙලිම ලියන්න පුළුවන්. තේරුණානේ කෑ ගහපු තරම් දෙයක්වත් නැහැ. පොඩි ලස්සන දෙයක් පොඩි වෙනසක් කරාම උඹලට අමුතු වගේ දෙනවා නම් ඒක දෙයක් නෑ. හොඳට සිංහලෙන් කඩලා කියපන්. අඳින රේඛාවේ දැන් උඹලා දන්නවනේ මේ රේඛා අඳින්න. මේ රේඛා අඳින්න අපි දන්නවා හොඳටම. මෙහෙම යන රේඛා මේක 5 නම් මේ තියෙන x සමානයි 5 රේඛාව. මේ තියෙන මේක 3 නම් මේ තියෙන y සමානයි 3 රේඛාව. හේතුව මේකේ මේ x අගය මෙතන මේ කොතන ගත්තත් x අගය යන වෙනස නැහැ. හැබැයි y උස 3යි. ඒකට තමයි අපි y සමාන 3 කියන්නේ. මේකේ x අගයන් හැමදාම 5යි. මෙතන y කොහේ වෙනස් වුණත් හැමදාම x ලගේ 5යි. ඒකට අපි කියන x සමාන 5 රේඛාව කියලා. y සමාන t රේඛාව කියනකොට t කියන යම් අගයක් හරහා යන රේඛාව. මෙහෙම සමාන්තර රේඛාව. ඒ t අගය එක වෙලාවට වෙනස් වෙනවා. ඍණ 2 3 අනම්ම වෙනකොට t මෙහෙම රේඛාව වදිනවා. ඒකෙදි මේ අවශ්‍යතාවය ගැලපෙන විදිහට t හැසිරෙන්න ඕන කොහොමද? පොඩි ලස්සනක් තියෙනවා. තේරුණා නේ කියන්නේ? එච්චරනේ. වෙන ලොකු කේස් අහලා නැහැ. ටී වල ප්‍රාන්තරය තමයි අහලා තියෙන්නේ. රයිට් එච්චරයි. ඉතින් පිළිවෙලට එන්න ඕනේ මේක එහෙම ලොකු දේවල් නෑ. පොඩි උනේ දැන් විභාගෙත් ළඟට කොහොම හරි ඉතින් මේ ප්ලෑන් කරගන්න ඕන. මේකෙන් ලොකු පොඩි උදව්වක් ගන්න පුළුවන් නම් හරි. මේක පාඩමක් වශයෙන් කරන්න මම ඔක දන්නවා කරන්න ඕන විදිය. හරි පිළිවෙලට සරල රේඛාව අඳින්න y සමාන mx දැන් c ගැන මම ඔයගලත් එක්ක කතා කරෙත් නෑ. ඒ ගැන කතා කරලා ලස්සනට වර්ගජ ඇවිල්ලා දැන් ඒක කරන්න බෑනේ. ඒක අපි ගැලපෙන්නේ මේ වෙලාවේ ඒක නෙවෙයිනේ. ඒ නිසා ඉතින් Taman දැනගන්න ඕනේ ඒක ප්‍රස්තාර ඉගෙනගෙන මේකෙන් පොඩ්ඩක් බැලුවා නම් හරි. හරි. තව ටික යන ගතිය අපි යමු ඉක්මනට. අනිත් ඒවාට යමුකෝ. හරි. අපි යමු 2019ට. 2019 පොඩි විදිහට තමයි ගාන තියෙන්නේ. බල කරන්න තියෙ විශේෂ ලොකු කේස් එකක් නෑ. ඉතින් කියන දේ තේරුම් ගත්තා නම් හරි. එකම තැටිය තමයි යන්නේ. වගුව හරිනේ. වගු කතාවේ ප්‍රශ්නයක් නෑ. ඒක හරි 3ේදී y වලගේ අහනවා x y කියලා කියන්නේ මේක x සමාන 3ේදී 3 වර්ගයට 2 වැඩි කිරීම 3 9යි 6යි 3යි. කතාව හරි ඉරි ගහන්නත් ඕන. උත්තරයකට ඉරි ගහන්න ඕනේ. හරි. ඊට පස්සේ කියන අඳින්න ඒක හරි. ඊට ප්‍රස්තාරයේ හැරුම් ලක්ෂයේ කණ්ඩාංක හැරුම් ලක්ෂය මෙදිනේ මොකද ශීර්ෂය කියලා කියනනේ හැරුම් ලක්ෂය ස්ථාවර ලක්ෂය කියලාත් උකට කියනවා. ඒක මෙතෙන්ට දාලා නැහැ. හරි කොහොම හරි හැරුම් ලක්ෂය කියන්නේ එතකොට හැරුම් ලක්ෂය කියන්නේ එක ඍණ එක නේ. හැරුම් ලක්ෂයේ ශීර්ෂයේ කණ්ඩාංක මේ අහන්නේ. හැරුම් ලක්ෂයේ කණ්ඩාංක කියන්නේ ශීර්ෂයේ කණ්ඩාංක කියන්නේ අවමේ කණ්ඩාංක කියලා කියන්නේ එක ඍණ එක. හරිනේ කතාවනේ හරි. ඊට පස්සේ කියනවා දී ඇති වර්ගීය ශ්‍රිතේ මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කරන්න. ඒක එච්චර දෙයක් නෑ නේද බං? ඒක ගොම් පාටයක් නේ. ඒක නේ නෝමල් කතාවක්. අපි යමු මෙතෙන්ට මේ y සමානයි මේක වර්ග පූර්ණය කරන්න කියලා තියෙන හදිස්සියේවත් බැරනම් ෂණිකව බලපන් මම වර්ගජ ප්‍රකාශන ඔක්කොම ටික පිළිවෙලට කරලා තිනවා. ඒ ටික නිදහසේ බැලුවා නම් හරි මේ වෙලාවේ සහයෝගයෙන් වැඩේනේ කොට දා ගන්න ඕනේ. දැන් මේ තියෙන තත්ත්වය අනුව මොනවා හරි ලකුණක් හරි ප්‍රශ්නයක් වෙලා ඉතින් ජීවිතේට බලපෑමක් කරනවා නම් හරි අපරාධයක් ඒක. අති බරපතල තත්ත්වයක්. තේරෙන්නේ කින්දිනේ දශමයක වාසියකින් නිකන් B එකක් කෙන එකක A එකක් આવුත් ඌ ආස වුණොත් මැච් කරන්න ඌ වෙන සතුරෙන් එක කරයි. C එකක් කෙන එන්න තියෙන එක B එකක් කියලා මැච් කරන්න ගත්තොත් ඌ වෙන ගැම්මෙන් කරයි. වෙන්නත් ඕනේ ඒකනේ. කියන්නේ ලකුණකවත් අපි හානියක් කරගන්න තිවින්න ඕනේ. ඒ නිසා පිළිවෙලට නැවත මොනවා හරි ප්‍රශ්න වර්ග පූර්ණේ නම් බැරි පටගාලා ඒක බලපන්.
VG ටික නම් බැරි ඔය VG ප්‍රකාශනයේ සාධක නම් මොනවාන පටපට ගාලා මගේ ටිකම බලපංකෝ. ඒ ටික බලලා ඊට පස්සේ තමන්ගේ මූලික ටික බැලුවනම් හරි මොනවා මම කරපු මොනවා නොකරත් විභාග ගණන් ටික බැලුවනම් හරි. හරි එතකොට මේ ආකාරයට ප්‍රකාශ කරන්න කියන එක මටත් තේරෙන්නේ අපි කෙලින්ම දරස් වර්ග පූර්ණේ දෙකට බෙදුවා දැන් මරින එක වර්ගය වැඩිපුර අඩු කරා ඉච්චර ඉතිවරයි හරි මෙය මේ ආකාර ගණී මම දිගටම ලියපු නිසා ලියන්නේ උඹලගේ ඒ මේවා එක බලාපොරොත්තු නොවුනද මම දන්නේ නැහැ කොහොම හරි කවන්න මේ ආකාර ගණී මෙහි A කියන්නේ එතකොට මේක A කියන්නේ 1යි B කියන්නේ ඍණ 1යි ඕක තමයි කතාව තේරුණා නේද හරි ඊට පස්සේ කියනවා y වලගේ විශාලයි ඍණ 1 කුඩා හෝ සමානයි 3 ප්‍රාන්තරය තුල ශ්‍රිතය වැඩිවන x හි අගේ ප්‍රාන්තරය ලියන්න. පොඩ්ඩක් වරෙන්කෝ මේකට පොඩි අපහැදිලියක්ද දන්නේ නැහැ කියලා පොඩ්ඩක් බලන්න. මටත් පොඩ්ඩක් තේරෙන්නේ නැති ගතියක් ආවා. ටික නිදහසේ කල්පනා කරන්න ඕන කියලා මට තේරුණා. y කියන්නේ මේ ජල මට්ටම වගේ කිය මේ y කියන්නේ ජල මට්ටම වගේ ගත්තොත් මේ කෝප් එක මේ වැවක පිරින ජල මට්ටම වගේ ජල මට්ටම ඍණ 1කට වඩා වැඩි වෙන්න ඕනේ. ඍණ 1කට වැඩි වෙන්න. ජල මට්ටම ඍණ අපි හිතමු ඍණ 1 කියලා. ඍණ 1කට වඩා වැඩි වෙන්න ඕනේ. 3ට වඩා අඩු හෝ සමාන වෙයි. ජල මට්ටම ගන්න අපි මෙහෙම මෙතනින් මේ අතර නේද ඔය කියන්නේ. උඹලට තේරෙනවද y වලගේ ඍණ 1යි ධන 3යි අතර කියන්නේ මේක නේද? මෙන්න මේ අගේ පරාසය තුල කියන y කියන්නේ අපි ප්‍රස්ථාරයෙන් ලැබෙන y වලගේ මේ ජල මට්ටම මෙන්න මෙතනයි අතර. මටත් ඒක ලොකුවට තේරෙන්නේ නැහැ. බලමු. ඍණ 1 වෙන්න බෑ. ඍණ 1ට වැඩි වෙන්න ඕනි 3ට අඩු හෝ සමාන වෙන්න ඕනි. කතාව තේරෙනවද කියන්නේ? හරි. ඒ ප්‍රාන්තරය හඳුනා ගන්න ඕනේ. මෙන්න මේ කොටසයි අතර ගැන තමයි මොනව වුණත් කතා කරන්නේ. ප්‍රාන්තරය තුල ශ්‍රිතය කියන්නේ y වැඩිවන එක්සි පරාසය. ඒක හරි ලස්සනයි බං. ඍණ 1ට වඩා වැඩි වෙන්නත් ඕන ධන 3ට වඩා අඩු වෙන්නත් ඕන. ඒ අතර ශ්‍රිතේ වැඩිවන. ඒක මාරසිරා මේ බලපන් කතාව. මෙන්න මේ x ලගයේදී ගත්තොත් මේ x ලගය කීයද බං? ඍණ 1ේදී 3යි. ඕ ඍණ මේක පොඩ ඇදේට වගේ හිතේ ඍණ 1 3යි කිව්ව මෙන්න මේ ඍණ 1 3යි හරි. එහෙනම් මෙන්න මේ ඍණ 1 මෙන්න මෙතන දැන් මේ අතර ප්‍රස්ථාරය තියෙනවා. දැන් මෙන්න මේ ඍණ 1 ඉඳන් ධන 1ට යනකොට මේ ප්‍රස්ථාරය මේ අතර තමයි තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඍණ 1 ඉඳන් ධන 1ට අපි යනකොට ඇවිදගෙන අපේ y වල අගය අපිට ලැබෙන්නේ ධන 3යි ඍණ 1යි අතර තමයි. හැබැයි එන්න අඩු විවි ලැබෙන්නේ. මොකද උඹලා කියන්නේ? මම කෙලිම සීන් එකට බහින්නම් 1 ඉඳන් 3 දක්වා ඇවිදපන්. අපි 1 ඉඳන් මෙහෙම 3 දක්වා යනකොට මේ වෙලාවට අදාළව y මේක. මේ වෙලාවට අදාළව y මේක. මේ වෙලාවට මේක. මේ වෙලාවට මේක. මේ වෙලාවට මේක. මේ වෙලාවට මේක. කතාව හරියද? හරි. හතුර හරියටම 3යි. එතකොට ඇත්තටම මෙන්න මම x ලගේ ධන 1 ඉඳන් 3 දක්වා යනකොට y වල අගය ඍණ 1 ඉඳන් 3 දක්වා වැඩි වීගෙන එන්නේ. ගන්න ලස්සනට කියනවා මේ ප්‍රාන්තරය තුල ශ්‍රිතය වැඩිවන මේ y ගේ මේ ප්‍රාන්තරය තුල ශ්‍රිතය වැඩිවන x පරාසය x ලගේ මෙතනින් මෙතෙන්ට එනකොටත් මේ ප්‍රාන්තරය තුල ශ්‍රිතය අඩු වීගෙන එන්නේ මෙතනින් මෙතෙන්ට යනකොට ඒ අදාළ ප්‍රාන්තරය තුල ශ්‍රිතය කියන්නේ y කණ්ඩාංක වැඩි වීගෙන යන්නේ ඒකේතර මේ වගේ සමාන ලකුණකුයි සමාන නැති ලකුණකුයි තිබ්බොත් උඹලා හරි සැලකිලිමත් වෙන්න ඕන ඍණ 1ට වඩා වැඩි වෙන්න ඕනේ 3ට වඩා අඩු හෝ සමාන. හරියටම ධන 1ේදී ඍණ 1යිනේ. તો ඍණ 1 වෙන්න බෑ. ඍණ ධන 1කට ටිකක් ඉස්සරහට පැනනොත් අන්න එතකොට ර්ණ 1කට වඩා ටිකක් වැඩි y අගයක් එන්නේ. තව ටිකක් ගියොත් ර්ණ 1කට වැඩි y. තව ටිකක් ගියොත් ර්ණ 1කට වඩා වැඩි y අගය. හරි. ඒ කියන්නේ 3ේදී හරියටම 3යි. y වලගේ 3ක් වුණත් කමක් නැහැ කියලා කියනවා. තේරුණානේ කතන්දරේ. එහෙනම් එන්න ඕනි y වලගේ ඍණ 1 ඉඳන් ධන 3 දක්වා වෙනස් වෙන්නේ වැඩි වෙමින් වෙනස් වෙන්නේ 1 ඉඳන් 3 දක්වා කියන එක තේරෙන්න ඕන. ධනව අඩු වෙන පරාසය, ධනව වැඩි වෙන පරාසය, ඍණව අඩු වෙන, ඍණ වැඩි වෙන අපි එක එක ඒවා කරේ කතාව. එතකොට ඍණ 1 ඉඳන් 3 දක්වා y වෙනස් වෙන්නේ නැත්නම් මේ අතර y පවතින්නේ මෙන්න මෙතන මෙතෙන්ට එනකොටත් ඔය කියන අගයන් අතර තමයි හැබැයි අඩු වීගෙන. මෙතන ඉඳන් මෙතෙන්ට යද්දිත් ඔය කියන අගයන් අතර තමයි හැබැයි වැඩි වීගෙන. ඒක හරි ලස්සනට අහනවා. එතකොට සාරාංශය ගත්තොත් එකේදී මෙතන එකට මෙතන සමාන ලකුණු නැති නිසා හරියට ඍණ 1ට අදාළ වෙන්නේ x ලගේ ධන 1යිනේ. ඒතර ඒකට සමාන ලකුණු නැතුව අරකට සමාන ලකුණු නැතුව ගන්න ඕන වගේ කතාවක් කිටි ක්‍රමෙන්නේ ඉතින් සාමාන්‍යකොත් හරි. එහෙනම් ගැළපෙන උත්තරේ වෙන්න ඕනි x ලගේ විශාලයි 1 කුඩයි හෝ සමානයි 3. කිව්වොත් තමයි හරි. පැහැදිලිනේ කතන්දරේ මේ y වල y කියන්නේ y කණ්ඩාංකය යගේ ඍණ 1ට වැඩි වෙලා 3ට වඩා අඩු ධනව වැඩි වෙනවා කියන්නේ. ඒතර බිඳුවට වැඩි ධනවන ඕන එකක් හරි. දැන් කියන්නේ එහෙම නෙමෙයි. ඍණ 1යි ධන 3යි අතර. මේ ඍණ 1 මට්ටම මේ ධන 3 මට්ටම. මේ අතර y පවතින හරියට මේ වෙලාවේදී x ලගේ මේක මේ වෙලාවේදී x ලගේ මේක. නැත්තම් x ලගේ මෙතනදී මේ ටික නෙමෙයි මේ ටික.
තේරුණානේ කින්දේ. ඕක තමයි උත්තරේ. මං ලොකු ප්‍රශ්නයක්වත් නෙමෙයි පොඩි දෙයක්. ඒත් ඒකම රටාවක් තමයි යන්නේ වර්ග පූර්ණේ හරි තිබුණා නම් හරි. පැහැදිලි මං හිතන්නේ. තව ටිකයි අපි ඉවර කරගමු. කොහමරි මේක වෙන්න උටේ මේ දවස්වල මේ කෙඩි කෙඩි යන්නේ. දැන් මේ කෑල් මේ ක්ලාස් එකත් උඹලට තේරුණාට සෑහෙන විදිහට වෙනම කට්ටක් කරනවා මේ දවස්වල නම් මේ පවර් කට් එකයි රටේ ප්‍රශ්නයි රටේ ප්‍රශ්න එක එක নানা ප්‍රකාර විදිහට හැම එකටම බලපානවානේ. තාම මේ ප්‍රශ්න බලපාන්න පටන් ගත්තේ නැහැ. ඉගෙන ගත්තේ නැති එකෙක් අනාතම නාත. ආයි මොනවත්ම කරගන්න හම්බෙන්නේ නැහැ. මොනව කරන්නද හිතපන්කෝ ඉගෙන ගත්ත එකෙක් අඩුම ගන්න මොලේ ඇතුව හිඟා කයිවත්. දැන් මේ උන්ට මොලයක් නෑනේ මේ රටේ ඉන්න හරක්ට. ඒ කියන්නේ උන්ට මොලේ ඇතුවවත් හිඟා කන්න බැරි වෙන රටකට ගිහින්වත් ඉල්ලන්න බැරි ඒකනේ. ඒ මුන් තිබ්බ ටික ඔක්කොම කෑවට පස්සේ ආය අතෙන්ට ගිහින් ඉල්ලන්නත් බෑනේ ඇත්තටම. අඩුම ගානේ කාපියකෝ ඉල්ලන්න පුළුවන් විදිහටවත් අහුවෙන්නේ නැති වෙන්නවත් අඩුම ගානේ. තඩ ගණන් වලින් දෙනකොට කොහෙන් හරි මාට්ටු වෙනවනේ. පිස්සු වැදෙනවා කියන්නේ ඒකනේ මොලේ අර මොන ක්‍රමෙන් හරි හොරා කණ්ඩත් මොලයක් තියෙන්න ඕනේ යකෝ. කනවා කියලා යකෝ කාගෙන පරම්පරාව 100 ගානකට කන මේ හරකෙක් ඉන්නවද? එන ගහනවනේ එහෙම නාම. ඒ නිසා ඒක ඉගෙන ගත්ත එක මොනවා හරි ප්ලෑන් එකක් පිට හොරකම් හරි කරනවා. ඉගෙන ගත්තේ නැත්නම් මොනවත්ම කරගන්න බැරි වෙයි. අති භයානක තත්වයකට එයි. ඒ නිසා වැඩේ කොට දාන්න වෙනවා. දැන් අන්තිම තව බොහොම ටික කාලයක් තියෙන්නේ. වැඩේ කරපන් හරි. එච්චරයි අපි යමු ඊළඟ ගානට. මම ඉවර කරන්නම් ඒක. හරි අපි යමු 2020 ගානට. එතන අන්තිම ගාන. එතකොට ඒකෙත් නම් ලොකු දෙයක් නෑ. මම හැදුවා එක. මොකද උඹලගේ තත් උඹලත් ඒක පිළිවෙල කරන්නේ. මෙන්න කතාව වගුව හරි. x = 1 දී y වලක් ගහනවා. ඒක නෝමල් කතාවක්. x y කියන්නේ මේක x = 1 දැම්මොත් 1යි 1 වර්ගයේ 2 වැඩි කිරීම 1 ඍණ 2 1 හරි. දෙවෙනි කොටසේ අහනවා අඳින්න. ඒක අඳින එක හරිනේ උඹලගේ හරි. b part එකේ කියනවා සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න. අපි දැන් ඇන්දට පස්සේ සමමිතික අක්ෂයේ සමීකරණය වරින් කැමරාව සිටිනවනේ. හරි සමමිතික අක්ෂයේ සමීකරණය වෙන්නේ මේක බව නම් අපි හැම එකටම තේරෙන්න ඕන. අඳින්න නම් අවශ්‍යතාවයක් නැහැ. මේක තමයි සමමිතික අක්ෂය කියන්නේ. සමීකරණය වෙන්නේ මේ රේඛාවේ සමීකරණය වෙන්නේ x සමානයි ඍණ 1. මේක ඕන කණ්ඩායමක් ගනින් x ගේ ඍණ 1 පහ 2 ඔහොම යන්නේ. එහෙනම් x සමානයි ඍණ 1 තමයි සමීකරණය. සම්මිතික අක්ෂයේ සමීකරණය x සමානයි ඍණ 1. මොනවා හරි බැරි නම් මගේ අර මුලම කරපු මුලම නෙමෙයි මේ ප්‍රස්තාරවල අපි ගියසත් දැන් මේ ප්‍රස්තාර පාඩම තමයි ටික අපිට පොඩ්ඩක් චාටර් විදිහට කෙරුණේ. මේ රටේ ඇත්තම තිබ්බ බරපතල තත්ත්වය උඩ හා තත්ත්වය උඩම තමයි මාම BCV මත් ඒකට පොඩි අදාළතාවයක් තියෙනවා. ඒ ඔක්කොම එකට එකතු වුණාම තමයි මේ එක තුනකට කැඩුනේ ප්‍රස්තාර ඇත්තටම. එතකොට අපි මුල්ම දවසේ මම නෝමල් ප්‍රස්තාර ටිකනේ කතා කරේ. විභාග ගණන් අපි ඒකේ කතා කරේ නෑ. එතකොට විභාග ගණන් ටික කෑලි 2කට කැඩුණා. මම ඊළඟ වීඩියෝ එකේ එහෙම කෑලි 2කට කැඩෙන්නේ නැති වෙන්න කරන්නම්. කොහොම හරි හරි මේක ඉස්සෙල්ලා අපි ඉවර කරමු කතාව. මෙන්න මේ ගණන් ඉවර කරමු. x සමාන ඍණ 1 තමයි සමීකරණය. සමමිති අක්ෂයේ සමීකරණය. මම හිතනවා තේරුණා කියලා. හරිද? හරි. එතකොට ඊට පස්සේ කියනවා වර්ගජ ශ්‍රිතයේ ඍණවන x යගේ ප්‍රාන්තරයේ වර්ගජ ශ්‍රිතයේ මට තේරෙන්නේ නැහැ. වර්ගජ ශ්‍රිතයේ කියන්නේ බම් y කණ්ඩාංක වර්ගයේ ශ්‍රිතය කියන්නේ 100ක් y කණ්ඩාංක y කණ්ඩ දාපන් y කණ්ඩාංක ඍණවන x ප්‍රාන්තරය. ඒක මම රෙද්දද කියපන්. y කණ්ඩාංක ඍණවන මේ වෙලාවේ මේකට අදාළ y කණ්ඩාංගේ ධනාගයක්. මේ වෙලාවේ බිඳුවයි. මේ වෙලාවේ ඍණ අන්න යකෝ y කණ්ඩාංක ඍණ වෙනවා. මෙතනින් එහාට ගියගම ඍණ දිගටම ඍණ. මේ හැමතැන y ඍණ. මෙතෙන්ට එනකොට y බිඳුවයි දැන් පැනගම y ධන වෙනවා. y කණ්ඩාංක ඍණවන x ප්‍රාන්තරය මේ මෙතන මේට වඩා වැඩි හැම වෙලාවෙම y ඍණට තියෙනවා. ඊට වඩා අඩු විචම y ධනට තියෙන්නේ. ප්‍රස්ථාරේ y යගේ ප්‍රස්ථාරේ y කණ්ඩාංගේ ඇඳපු ප්‍රස්ථාරේ y යගේ තමයි ශ්‍රිතය යගේ කියලා කියන්නේ. ශ්‍රිතය වර්ගජ ශ්‍රිතය වර්ගජ බර මොන මගුල ශ්‍රිතය කියන්නේ 100ක් y කණ්ඩාංකය ඍණ වන x ප්‍රාන්තරේ. y කණ්ඩාංක බිඳු වෙනවා මෙතනදී y කණ්ඩාංක බිඳු වෙනවා මෙතනදී. මෙතනින් එහාට ගියොත් ධන වෙනවා. මෙහෙට આવොත් ධන වෙනවා. මෙහෙට ගියොත් ඍණ වෙනවා. ඍණ හරි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ. මෙන්න මේක දල වශයෙන් මම ගත්ත ඍණ 2.8ක් විතර මම ගත්ත 7ක් දශමයක මෙහෙ වීමක් වෙනවා. මගේ ප්‍රස්ථාර මට ෂුවර් නැහැ කියන්නේ මේකේ අඳිනවරු නෙමෙයි. ඍණ 2.8ට වඩා වැඩි වෙන්න ඕනි. 1.8 හෝ 9 වගේ 1.9ට 8ට වඩා අඩු වෙන්න ඕනි. මොකද උඹලා කියන්නේ? ඒක නේද කතාව මේ? මේක තමයි ප්‍රාන්තරය. බොහොම සරල දෙයක්. හිතෙන් තරම් ලොකු දෙයක් නෑනේ ප්‍රාන්තරය ලියන්න. ඊට පස්සේ කියනවා මාර ලස්සන C part එක බලපන්. අන්න C part එක ආයිතර පරණ තැටියක් එනවා. මේ සැරේ එන පේපරෙත් මේක ඉන්න පුළුවන්. මොකද සාමාන්‍ය එක ළඟ දැන් අපි එදා මම අර පිළිවෙලට කිව්වේ. මම දැක අර එකක් මෙහෙටද කොහෙටද අර මොකද ඒකට කිව්වේ ලස්සන වචන දෙවනේ බං. මොකද වචනේ උත්තරනේ නේ. මේකේ උත්තරණය කියන වචනේ කියලා නෑ. නමුත් ඒ විස්ථාපනය කියන්නේ උත්තරණය තමයි. විස්ථාපනය කියන්නේ තැනින් වෙනස් තැන වෙනස් කරනවා වගේ අර එහෙම් පිටින්ම වෙනස් කරනවා. ඒකයි කතාව. තේරෙනවනේ කින්දේ ප්‍රස්ථාරයේ හැඩේ නොවෙනස්ව පවත්වා ගනිමින් කියන්නේ අවමයක්මයි තියෙන්නේ. එය ඛණ්ඩාංග තලයේ මත ඒකක 5කින් ඉහළට විස්ථාපනය කළහොත්
මේ ප්‍රස්ථාරේ මෙහෙම්මම හැඩේ තියලා උඩට උස්සනවා 5ක්. හරි ලස්සන. ඉතින් උඹලා දැනගන්න ඕනේ ඇත්තට උඹලා ශීර්ෂයේ කණ්ඩාංක දන්නවනම් උඹලට මෙහෙම කරනකොට ලියන්න පුළුවන් අවමයක්ද උපරිමයක්ද කියන එක දන්නව නම් ශීර්ෂයේ කණ්ඩාංක දන්න වෙලාවේ මට සමීකරණ ලියන්න පුළුවන්. හැබැයි අවමයද උපරිමයද කියන එක කියන්න ඕනේ. මතක නේ උඹලට උපරිමයක් නම් අර x වර්ගයේ සංගුණක ඍණේ එන විදිහට ලියන්න ඕනේ. අපි දැන් කලින් දීපු පරණ එකකින් ආයි බලපන් එක හරිනේ. හරි. ඒතර 5ක් උඩට ඉස්සුවොත් වෙන්නේ මොකද්ද කියපන්. දැන් ශීර්ෂය මොකද්ද කියපන්. ඍණේක ඍණ 3. එල. දැන් උඩට 5ක් උස්සපන්. 3යි. මෙතෙන්ට එන්නේ බං ශීර්ෂය. ඒකේ ශීර්ෂයේ කණ්ඩාංක කියපන් ඍණ 1 3 ඍණ 1 2 ඍණ 1 2 මම ලිව්වා මේ ශීර්ෂය ඍණ 1 2 මේ කියන්නේ අවමය නේ අවමයේ කණ්ඩාංක ඍණ 1 2 අවම ලක්ෂයේ කණ්ඩාංක ලියා මෙන්න අවම ලක්ෂයේ කණ්ඩාංක එනම් වර්ගජ ශ්‍රිතේ වෙන්නේ එතකොට මතකද බම් මටත් මතක නෑනේ කොහොමද ඒක ලියන්නේ x වර්ගයේ සංගුණකේ ධන වෙන්න ලියන්න ඕන අනිවාර්යෙන්ම ඍණ 1 එන්න නම් හරි මේක බිඳුවර සමාන කරාම තමයි ශීර්ෂ x කණ්ඩාංක එන්න ඕනේ ඍණ 1 ධන 2 නිසා ධන 2 එන්න ඕනේ ඒක නම් ඉතින් පුළුවන් වෙන්න ඕනේ ඕක නේද බං කතාව අපි නිකන් බොරුවට හිතමු මෙහෙම කියලා උපරිමයක් කියලා හිතමු උපරිමය ඍණ 3 ඍණ 5 වන උපරිමයේ ඍණ 3 ඍණ 5 වන එක ලියන්න කිව්වොත් එතකොට y සමානයි ඍණ 5 ඍණ x ධන 3 පට්ට වර්ගය මොකද ඔබලා කියන්නේ මේක උපරිමයක් ශීර්ෂයේ කණ්ඩාංක ඍණ 3 ඍණ 5 තේරුණා නේ උඹලා එතුණු උඹලා මේක ලස්සන මේක උඩ පහළ ගියා අන්න එදා දැන් ආව ඒක ලස්සනට ආව දැන් මම හිතන්නේ ගිය සැරේ එහෙම වරද්දපු නිසා මේ සැරේත් ආයෙ ඕක දෙන්න එහෙමත් පුළුවන් ටෑ සැලකිලින් ඉඳපන් මට මතක එදා එක මෙහෙටද කොහෙද කරිනේ බං x අක්ෂය අනිත් පැත්තට ගෙනවද කොහෙද අඩු කරාද කොහෙද එකක් එතකොට ශීර්ෂය වෙනස් වුණේ කොහොමද y කණ්ඩාංක වෙනස් වුණා x කණ්ඩාංක වෙනස් වුණා ශීර්ෂය දැන් මෙහෙම ඉස්සුව ගමන් ශීර්ෂයේ x කණ්ඩාංක වෙනස් වෙන්නේ නැහැ y කණ්ඩාංක වෙනස් වුණා නේ ශීර්ෂයේ y කණ්ඩාංක වෙනස් වුණා හරිනේ අවමය වෙනස් වුණා මේ ටික මම දැන් කීපෙක් කරපු නිසා මම ආයි කියන්නේ ඒක ලස්සන ඉතින් උඹලට හොඳට තියෙන මේක පට්ට සිරා කියන්නේ යකෝ මේක ඒලවලක් තියෙනවා. ඕක ඒලවල ඔහොම නැති වුණාට අපි ඕක හරි ලස්සනට කරනවා. ඕක හරි ලස්සනට කරනවා. මම ගොඩක් ලස්සනට කරන ප්‍රස්තාර 6ක් ගැන මගේ අර රටට කෙලවිච්ච කියලා මම ප්‍රස්තාරයක් දැම්මේ. ඒ ප්‍රස්තාරෙදී එදා ඒ පාඩම කරපු තැන තමයි මම ඔය කරේ. අර අපේ උන්ට කරපු එක පාඩම කෑල්ලක තමයි මම උඹලට ඒක යන්තම් මගේ මම දැක ඒ බෝඩ් එකේ මැකිලා ගිහින් ඉතින් මෙහෙම ප්‍රස්තාර 6ක් මම ඇදලා තිබ්බා. ඔන්නෝම ප්‍රස්ථාර 6ක් මේ ඔක්කොම අපි මම දැන් උඹලට කිව්වද කොහෙද මෙන්න මෙහෙම ඔන්නෝම 6ක් තියෙනවා මේ 6 මාර ලක්ෂණ ටිකක් තියෙනවා මම ඉතින් කිව්වද කොහෙද නේ මේ කලින් දවසක උඹලට මම මතක් කරා මට මතක මේ ලක්ෂණ ටික මෙහෙම කරනකොට කියන්න පුළුවන් ඒක මාර ලස්සන ওই වර්ගජ ප්‍රකාශන ඒවල මෙලෝ සසරක දෙයක් නැහැ කිසිම දෙයක් නැහැ නිකන් ඉතපක්කො දැන් ඔය 2000 හිතම් 20 දක්වා දැන් හින ගණන් තෝකයක් හැදුනේ 21ක් විතරකම් එහෙම අර ඒරවලත් ඔය ඔක්කොම ටික කරාට පස්සේ මොනවත් ඔතනින් පිට එකක් එන්නේ නැහැ දැන් මේ අන්තිම ගණන් වලට එනකොට තේරෙනවා නේද පරණ තැටියමයි යන්නේ කියලා මැත්ස් නේ බං ඉතින් මැත්ස් ඒ වෙලාවට මූලික මැත්ස් වල වෙනස් වෙන්න හේතුවක් නැහැ නේ ඒකම රටාවක් කියන්නේ මූලික දේ ඉගෙන ගත්තා නම් ඒක ඔස්සේ අපිට හොඳට හිතන්න තේරෙනවා. ඒකයි ඇත්ත කතාව. ඒකෝර කොහොම හරි සාරාංශය මම හිතන්නේ හරිනේ. මම ඒක ලියවන්නේ පිළිවෙන්නේ. ඔව් මම ලියලා තිබ්බා. එතකොට PQ නියත වේ. P ආකාරයෙන් ලියන්න. මම ඒක ලියුවා නේද? මට මතකත් නැහැ. ලියුවද මට මතක නැහැ. මොකද ලියලා තිබ්බනේ මම. ඒතර වර්ගයේ ශීතේ වෙන්නේ y සමානයි x ධන 1 වර්ගය ධන 2 ඔන්න. ඒතර මේකේ ඇත්තටම P කියන්නේ කවුද බං? P කියලා කියන්නේ 1යි. Q කියන්නේ කවුද? Q කියන්නේ 2යි. ඔන්න කතාව. එහෙමත් කෝකටත් ලියලා තියෙනවා. කෝකටත් ඒක ලියන එක හොඳයි. ඉතින් ඒක තමයි කතාව. ප්‍රස්තාර පාඩම මම දන්නේ වෙලාව නම් අද කොච්චර ගියාද කියලා. වෙලාව කොච්චර ගියා වුණත් හැබැයි මේ සෑහෙන හිට මෙහෙට වෙලා ගියේ පට්ට ගේමක් දුන්නා. එදත් ප්‍රස්තාර කැලේ මගේ හිර වෙලා චාටරයක් වුණා. අද වුණත් ඒක වුණා. මේ තියෙන පොඩි ඉතින් අදාළ නැහැ ප්‍රශ්න ගැන කියන එක නෙවෙයි වැඩක් වුණාම වැඩක් බාරගත්තා නම් ඒ වැඩේට ආයේ උත්තර දීලා වැඩන්නේ අරක කරන්න බැරි වුණේ මේ නිසා අරක නිසා මේ නිසා තොපිට ආයේ පස්සේ කාලේ කියන්න බෑ අපේ කාලේ කොරෝනා ආවා අපේ කාලේ මෙවුන් සෙට් එකක් රටට කෙලවෙලා ඒ මගුලක් හරියන්නේ මොනව වුණත් තමන් ඒකට විඳගෙන යන්න වෙනවා ඉස්සරහට. ඒකට හේතු කියලා හිත හදාගෙන වැඩක් නැහැ නේ අපෝ ප්‍රායෝගිකව ඒකට දුක් විඳින්න වෙනවනේ ස්ථීර වශයෙන්. ඉගෙන ගත්ත නැති එකට මැරෙනකම්ම ස්ථීරවම දුක් විඳින්න වෙනවමයි. එතකොට ඒකට ඉතින් හේතු කියලා ඕනනම් ඉතින් ඔය ගමේ කඩේක ඉඳගෙන හේතු කී මොකෙට හරි ඉන්න පුළුවන් එච්චරයි. අපිට කෙලුනේ මේ හේතු උඩ. ඉතින් මොකෙක්වත් ඒක ගණන් ගන්න නැහැ. ඒ නිසා ඉක්මනට තමන්ගේ වැඩ ටික කරා නම් හරි හැම එකම. ඒක හැමදාම රටම හැදෙනවා නම් හදිස්සියේවත් මේ යන සිස්ටම් එක චේන්ජ් වුණා කියපන්කෝ. ඒ වුණා නම් හැක් කළ යුතු එකම දේ වෙන වැඩි විස්තර මොනවත් ඕනේ නැහැ. තමන් මොකಾದ තමන්ගේ වැඩේ කරපියව කියලා නීතියක් වගේ කොහෙන් හරි තැනක් ආව නම් හරි. ඕක වෙලා තියෙන ඕක ජපානයේ හැම සිස්ටම් චේන්ජ් වෙලා තියෙන සිස්ටම් එක කෙසේ වෙතත් මොනම හරි උන්ගේ අමුතු ප්‍රබෝධයක් උන්ගේ ඇවිල්ලා තිබ්බනේ අර 2000 ලෝක යුද්ධෙන් පස්සේ ඒ එහෙම කතාවක් ඔබලා අහලා තියෙනවනේ ඒ අහනකොට උන්ගේ හේතුන් අර જાතියක් වශයෙන් පිළිවෙලට නිකන් හිතපන්කෝ ඒ වගේ මොකක් හරි නෙගටිව්මක් වෙනවා නම් හැම එකම කරන්න ඕන
තමන්ට ගැලපෙන දේමයි කරන්න ඕනේ. තොපි මේ වෙලාවේ කරන්නත් ඕනේ ඒක. පොඩි උන් මේ ඕලෙවල් හිටාන්ද ඕලෙවල් ලියනවා ලස්සනට දෙනවා. ඕලෙවල් ඉවරෙච්චාම මේ ඒරිය වලට දෙන්න ගියම යන සෙට් එකක් ඉන්නේ. මොන විශේෂයෙන් හරි ඕන දෙයක් කරපන්. මැස් බැරනම් ඕන මගුලක් කරපන්. ඒක කිසි අදාළතාවයක් නැහැ. ඒතර සයන්ස් කරන පැත්තට බර වෙනවා කියන්නේම රට ගොඩ යන ලක්ෂණ හිතපන්කොනේ අපි දඩ ඩයල් ගන්න තීරණ බලපන්කෝ අර හැම එකම අපි නොහිතන දඩ අර අපි අසාමාන්‍ය කියලා හිතන්නේ ගන්න පොඩි තීරණ හිතපන් කොච්චර කියලා අර මොලේ නැති ප්‍රශ්නේ හොඳට පේනවනේ කිසිම තර්කානුකූල භාවයක් නැති කොච්චරනම් තීරණ ගන්නවද හිතපන්කෝ මේ මෙච්චර ප්‍රශ්න වෙලා තියෙදි මේ වෙලාවේ පව ගන්න තීරණ හිතපන්කෝ සාමාන්‍ය කී දිනෙක කොච්චර හොඳට තීරණ ගන්න ඕනද ඒක හරි පුදුම සිද්ධියක් ඉතින් තර්කානුකූල භාවය නැති වුණාම ওই ප්‍රශ්නේ උපරිමට එනවා. රටකට නෙවෙයි, ගෙදරකට නෙවෙයි, පන්තියකට නෙවෙයි, මොනවා වුණත් ඒක තමයි වෙන්නේ. තම ජීවිත වලින් දුක් විඳින්න වෙනවා. තර්කානුකූල නිවැරදි තීරණ නොගත්තොත්. ඒක හැමදාම එහෙම. ඉතින් උඹලා මේ වෙලාවේ තර්කානුකූලව ගන්න තියෙන හොඳම නිවැරදි තීරණ. තොපි රට පෙරලන්න ගිහින් මගුලක් නටලා හරියන්නේ නැහැ. තොපි කරන්න ඕන තොපේ වැඩේ. ඒක දැන් ඉගෙන ගනිමු පොඩි උන් මරෙද්ද මගුලක් කරනවා. ඉගෙන ගනිමු පිළිවෙලට. ඕ ලෙවල් ටික හොඳට පාස් දැන් කාගෙන දීපන් ගේම. ඔය වැඩ ටික කරපන්. ඒ ගැම්මෙන් මැරලා දාපන් ඒ ලෙවල් ටික වැඩේ කොට. ඒකලා එතනින් එහාට කරන දේ මොනවද කියලා හිතමු. ඒකනේ කරන්න ඕනේ. එතනින් එහාට මොන හරි කර මොනම කරන්නත් දඩම ආයුධය අපි ළඟ තියෙන්න ඕනේ. ඉගෙන ගත්තේ නැති එකට මොන විදිහින්වත් එතනින් එහාට පැනගෙන යන්න බෑනේ. මොන විදිහින්වත් බෑනේ. ඒ කුඩු බිස්නස් කරලා සල්ලි හොය බල්ලෝ මරණ එක තමයි කරන්න වෙන්නේ. ඒ නිසා ඒක කරපන්. ඒක නැතුව මේ තියෙන තත්ත්වය රට භයානක තත්ත්වයක තියෙන අති භයානක තත්ත්වයක. ඒ නිසා ඒකේ හොඳම කරුමක්කාරය උඹලා වෙනවා. නියම උරුමකාරයෝ වෙනවා අන්තිමට. වෙන්න යන්නේ ඒක තමයි. ඉතින් බොහොම ඉක්මනට දැන් මේ තත්ත්වෙත් මේ ප්‍රශ්න උඩ හරි ඕ ලෙවල් ටිකක් ඉවර කරලා අවුරුදු දෙකනේ ඔය මොන්න කරුම චාටර් යාවත් ඔය අවුරුදු දෙකක් ඇදලා දාපන්. ඒ දාලා ලස්සනට වැඩේ කරන්න සිටියන් අපි තව ඉදිරි කාලේ ලස්සන දෙයක් කරමු. ඊළඟ වැඩේ වීඩියෝත් මම කරන්න පිළිවෙලට හිතන තරම් ඔක්කොම ටික නම් කරගන්න බැරි වෙයි. අපිට තව කීපයක් ඉතින් ඉතිරි වෙයි. ඉතිරි වුණොත් ජ්‍යාමිතිය ගැන ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බා. ජ්‍යාමිතියට මට මරු ගේමක් නම් දෙන්න නම් පුළුවන්. වැඩේ තියෙන්නේ ජ්‍යාමිතිය මම අර බොරුවට දාගෙන මේ දැන් බොරුවට දාගෙන නෙවෙයි. ශීඝ්‍ර පුනරීක්ෂණ කියලා කරන්න මම එච්චර කැමති නැහැ. මොකද ඕක එහෙම කරලා ඊළඟට වැඩේ අපරාධයක් වෙනවා. හදිසියේවත් මේ සැරේට කරගන්න බැරුණොත් මම ලබන සැරේක ජ්‍යාමිතිය වෙනම දඩ ගේමක් දෙනවා කියලා හොඳ පිළිවෙලට පොඩි වීඩියෝ ක්ලිප්ස් වලින් කියන්නේ මේ පැය වගේන් හරි පොඩි අමුතු ගේමක් දෙන්න මගේ ඔළුවට නිකමට මේකක් ආවා. හැබැයි පුළුවන්කමක් තිබුණොත් මම ගණන් කීපයක් හරි හදලා මොනවා හරි කරන්නම්. ජ්‍යාමිතිය ගණන් දෙකක් තියෙනවා. හරි ලස්සනට ඔක පිළිවෙලට කරන්න ඕනේ. විශේෂ පිළිවෙලකට තියෙන කාලෙත් එක්ක දැන් පොඩි ප්‍රශ්නයක් එනවා. තව සතිය දෙකයි දැන් මම සම්භාවිතාව ටික කරන්නම් පොරොන්දු වෙනවා. සංඛ්‍යානේ ඒ ටිකක් තියෙනවා. හැබැයි දැන් සෑහෙන දෙයක් අපි කරලා නම් තියෙනවා. මම දැන් මම සතුටු වෙනවා මේකෙන් උඹලා කොහොම වුණත් විභාග ගණන් ටික වටිනවනේ. මගේ ගණන් පැත්තකින් තියපන්කෝ. මම ඒරුළු ගණමුත් හදලා බොරුවට හිට මෙහෙට අනම්මන ගණනුත් හැදුවනේ අත්ත කතාව. ඒ වගේ මෙලෝ වටිනාකමක් නැති වෙන්න පුළුවන්. හැබැයි විභාග ගණන් ටික වටිනවා කියලා මටත් තේරෙනවා. ඒ නිසා ඉක්මනට මේකෙන් ප්‍රයෝජනයක් කරන් කොහොම හරි වැඩේ කරපන්. එච්චර තමයි. ඊළඟ එක සතියක් අපිට වීඩියෝ එක දාගන්නත් බැරුණා. ඒ ප්‍රශ්න ආයි වෙන්නේ නැති වෙයි. එතකොට වැඩේ කරමු. අපි නම් ඊළඟට හම්බෙමු. සතුටෙන් වැඩේ කරපන්. මැත්ස් විතරක් කරලා හරියන්නේ නැහැ. සියලු විෂයන් ටික පිළිවෙලට බැලන්ස් කරගෙන ඉතින් ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. හැමදේම බැලන්ස් කරන එක. හැමදේම බැලන්ස් කරන එක. නිකන් පොතේ ටික ඉගෙනගෙන වැඩක් නැහැ නේ යකෝ. එහෙම ඩයලොග් තියෙනවනේ කොහෙටවත් නැතිව. අර ජීවිතේ බැලන්ස් කර ගන්නවා කියන්නේ ඉගෙන ගන්න එක බැලන්ස් කරන එක ජීවිතේ බැලන්ස් කරනවා අනිවාර්යයෙන්ම. හරි එහෙනම් අපි හම්බෙමු මේක මේ වගේ පොඩි මොන හරි අඩුපාඩු තුනත් ඒව එච්චර ගණන් ගන්න එපා. අඩුපාඩු කියන එක අද වැරදි නෑ මං හිතන්නේ. ලොකු වැරද්දක් නම් මොනවත් උනේ නෑ. ඔය පොඩි දශමයක කොහරි වැරද්දක් තිබුණොත් ඒව එච්චර මේව කරන්නේ නැතුව තමන්ගේ වැඩේ කරපන්. එහෙනම් හොඳට මහන්සිලා වැඩ කරලපන්. ඒක තමයි මට කියන්න තියෙන්නේ. රයිට්. අපි නම් ඊළඟ දවසේ හම්බෙමු. එහෙනම් හරි අදට එච්චරයි. නේ.